වැඩි පටන් ගමු. අද අපේ පළවෙනි දවස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ සීමිත තරංග විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ජනිස වෙනුවෙන් මම වැඩි පටන් ගන්නම්. ජනිස හදිසි කටයුත්තක නිරත වෙලා ඉන්නවා. ඉතින් මේ අපි නම් පටන් ගමු උතුරු අය ටික ටික සම්බන්ධ වෙනවා. එතකොට මේ විශේෂයෙන් පටන් ගන්න වෙලාවෙ පොඩි දැනුවත් කිරීම කීපයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම අද දින හවස 6ට මේ පන්ති පැවැත්වුවට, ඒ කියන්නේ මෙම දේශනය පැවැත්වුවට මින් ඉදිරියට මෙම දේශනය සඳුදා දින රාත්‍රී 8ට පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. දැන් මොකද අද දින මේ අද අපි 6ට පටන් ගත්තාම 8 වෙද්දී අපි හරියටම අවසන් කරන්නට, මොකද 8 වෙද්දී වෙනත් පන්තියක් ආරම්භ වෙනවා. ඉතින් ඒ හින්දා අපිට සමහරට ඉදිරියට වෙද්දී යම් කාලේ මදිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාව ටිකක් වැඩිපුර කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඒ වගේම සමහරු අපේ සමාන නිලධාරීන් ඉල්ලීමකුත් කරලා තිබ්බා මේ සමහරට දැන් වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අමාරුයි මේ 6 වගේ වෙලාව වෙද්දී ආරම්භ කරන එක්කනේ. ඒ හින්දා අපි 30 වෙනිදා. ඒ කියන්නේ මේ එන සඳුදා නෑ, දැන් අපි දැන් අද කරනවානේ. මේ එන සඳුදා නෙවෙයි ඊළඟ සතියේ සඳුදා. ඒ කියන්නේ 30 වෙනිදා සිට සෑම සඳුදාම රාත්‍රී 8 සිට සාමාන්‍ය ආරම්භය බලාපොරොත්තු වෙන්නේ 8:10 වගේ. ඒ වුණාට ඒ 10 කිව්වට හරියටම 10 නෙවෙයි, ටිකක් අපි වැඩිපුර කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට යද්දි අපිට කාල වේලාවත් එක්ක මේ සමහරට පැය 3ක් හෝ ඊට වැඩි කාලයක් අපිට කරන්නත් වෙන්න පුළුවන් ඉස්සරහට. අපි දැනට පැය 2ක් තමයි තීරණය කරලා තියෙන්නේ. පැය 2ක කාලයක් සිදු ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඒ මූලික දැනුවත් කිරීම ඒ හින්දා ඔන්න අද විතරයි සිකුරාදා හවස 6ට තියෙන්නේ. එතකොට ඊළඟ සතිය, ඒ කියන්නේ මේ එන සතිය නෙවෙයි 30 වෙනිදා. එන සතිය සඳ නෙවෙයි ඊළඟ සතිය සඳ 30 වෙනිදා රාත්‍රී 8ට තමයි නැවත පන්තිය ආරම්භ කරන්නේ. ඉතින් ඒක ඉස්සරහට ජනිසරුත් දැන් ගෲප් එක කරා ඔබතුමාලා දැනුවත් කරයි. හරි. එහෙනම් ඉතින් අපි කාලේ දැන් තවත් දුරටත් සමහරු කනෙක්ට් වෙනවා. ඉතින් මේ වෙලාවටම කනෙක්ට් වීම ඉතාම වැදගත්. මොකද අපිට මේ දැන් ඔබතුමාලයි කාලේනේ මේ වැය වෙන්නේ. ඒ හින්දා ඊට අමතරව මේ මම හිතනවා දැන් මේ හැමෝම වගේ Zoom වලින් මේ මීට කලින් වැඩ කරලා ඇති ඔෆිස් වල දැන් ගොඩක් වෙලාට Zoom වලින් කරන්නේ. ඊට අමතරව ඔෆිස් වල Zoom වලින් වැඩ නොකරත් දේවල් වල ඉන්න දරුවන්ගේ ටියුෂන් පන්ති හරිය Zoom වලින් කරලා ඇති. එතකොට මේ විශේෂයෙන්ම සවුන්ඩ් මියුට් කරගන්න. ඔයාලා ඒක මීට කලින් එහෙම අත්දැකීමක් නැති අය ඉන්නවනම් ස්ක්‍රීන් එකේ පල්ලෙහා වම් පැත්තේ පල්ලෙහා තියෙන පොඩි මයික් එක ලකුණක්. ඒ ලකුණ ඉරකින් කැපිලා තියෙන්න ඕන. ඒක තමයි ඔය මියුට් කරාගේ. මොකද සමහරු මියුට් කරාට පස්සේ ආපහු වන් මියුට් කරනවා. ඒ කියන්නේ ඔය දැන් එහෙම මම කිව්වේ මේ සමහර ඊටාම කලාතුරකින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේක දන්නේ නැති කෙනෙක්. හරි. එතකොට ඉන්න මයික් අනිවාර්යෙන් මියුට් කරගන්න. වීඩියෝ තින් අවශ්‍ය නැහැ මියුට්. මොකද මේ අර මයික් ඔන් වුණොත් එහෙම අනික් අයට බාධාවක්. එතකොට මම මෙහෙම කතා කරද්දී ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ පාඩමට අදාළ වීඩියෝ එක ජනිස් සර් ඒක මේ දැන් ගෲප් එක කරා ඔයාලට ලබා දෙයි. ඊට අමතරව ප්‍රසන්ටේෂන් එකත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ප්‍රසන්ටේෂන් එක ලබා දෙනවා. එතකොට ප්‍රසන්ටේෂන් එක හදද්දී ප්‍රසන්ටේෂන් එක හදද්දිත් මේ අපි සම්පූර්ණයෙන්ම වගේ ඔයාලා නෝට් එක ලියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලගේ අතේ නෝට් එක ඇති මම හිතන්නේ. ඒ නෝට් එක ලියා ගන්න පුළුවන් වෙන්න පස්සේ වෙලාවකටත් නෝට් එක ලියා ගන්න පුළුවන් වෙන්න පහසුවෙන් තමයි ප්‍රසන්ටේෂන් හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලියා ගන්න ඕන හැම දෙයක්ම වගේ අපි ප්‍රසන්ටේෂන් එකකට දාලා තියෙනවා. ඒතකොට ප්‍රසන්ටේෂන් එක ගත්තාම ඔයාලා ලේසියෙන් ලියා ගන්න පුළුවන්. අනික වීඩියෝ එක ඔයාලට ලබා දෙනවා. ඒතකොට වීඩියෝ එක ලබා දෙන්නේ සතියක කාලයක් ඇතුළත ඔයාලා ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ සිකුරාදා බොම ලබන සිකුරාදා වෙද්දී වීඩියෝ එක අයින් කරනවා. මොකද මේ අනික් පන්තිත් එක්ක මේ එතකොට සතියක කාලයක් වෙද්දී ඒක අයින් කරනවා. ඒ ඊළඟ සිකු දැන් මේ අද දාන එක ඊළඟ සිකුරාදා වෙද්දී අයින් කරනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක රූප් එක හරහා අරගෙන මේ බලන්න පුළුවන්. ඉතින් මේවා මේ ඒ සම්බන්ධව මේ අදාළ මේ ලින්ක් එහෙම ජනිස් සර් ඉස්සරහට ගෲප් එක හරහා ලබා දෙයි. හරි. එතකොට මේ ඒක තමයි අපේ මූලික දැනුවත් කිරීම ටික. ඉතින් එහෙනම් අපි ටිකක් දුර ගමනක් කරදී අපිට සීමිත කාලයක් තියෙන්නේ. ගැසට් එකේ විදිහෙන් නම් නොවැම්බර් මාසයේ විභාග පැවැත්වීමට නියමිතයි. ඉතින් අද දැන් මේ වෙද්දී ලොක්ඩවුන් තත්ත්වයකට මම හිතන තව පැය කිහිපයකින් රටපත් කරනවා. ඉතින් ඒ වුණාට ගොඩක් දුරට මේ වගේ විභාග පවත්වයි කියලා බලාපොරොත්තු වෙනවා.
නියමිත කාලෙටම. ඒ හින්දා අපේ බලාපොරොත්තු ඒක විභාගේ කල් ගියා හෝ නොගියා මාස 3ක් ඇතුළත අපිට අදාළ සියලුම කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මූලික දැනුවත් කිරීම ටිකත් එක්ක අපි පරක්කු වෙන්නේ නැතු ඉක්මනටම යන් අපේ අද දවසේ කටයුතු ටිකට. හොඳයි. හොඳයි. ඉතින් මම අමිල. අපි සමහර විට ඔයාලා මේ මර මූලික මේ දැනුවත් කිරීමේ වීඩියෝ මූලික දැනුවත් කිරීමේ වීඩියෝ එකකට සම්බන්ධ වෙන්න ඇති. මම අමිල. මම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ එහෙම සැලසුම් ක්‍රම සහකාර ක්‍රම සම්පාදන අධ්‍යක්ෂකවරයා විදිහට සේවය කරනවා. ඉතින් ඒක තමයි මූලික හඳුන්වීම. ඉතින් අපි බලමු එතකොට 2018 වර්ෂයේ තමයි මම ශ්‍රී ලංකා සැලසුම් එහෙම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට ඇතුළු වෙන්න සීමිත තරංග විභාගයට මුහුණ දීලා ඔයාලා වගේම මාත් ඒ සේවයට ඇතුළුනේ. ඉතින් අපේ අත්දැකීම් දැනුමත් එක්කම අත්දැකීම් උතරතක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. විභාගයට ලිවීමේ ක්‍රම විශේෂයෙන් වැදගත් නැත්නම් දැනුමට වඩා වැදගත් වෙන්නේ ඒවා. මම හිතනවා දැනුම කියන එක නම් අපි හැමෝටම තියෙනවා. දැන් මේ කියන්නේ අපි දැන් ඔයාලට මේදී කතා කරද්දී මේ ඔය අපි කතා කරන බොහෝ දේවල් ඔයාලා දැනටමත් අහලා තියෙනවා. දැනටමත් අහලා තියෙනවා. සමහරට ඔයාලා ඉගෙනගෙනත් තියෙනවා. සමහර උපාධි වලටත් මේව ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන ඉන්න සියලු දෙනා උපාධිධාරී. ඉතින් ඒව ඉගෙන දැනුම සම්බන්ධයෙන් නෙමෙයි අපිට මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තියෙන්නේ. මේවා හරියට ගලපලා ක්‍රම සම්පාදන සේවා සීමිත විභාගයට නියමිත කාලය තුල ලියද්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ දැනුම ගැන කතා කරන්නේ නැහැ එහෙම නෙමෙයි. අපි දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහරු ඉන්නවා මීට කලින් කියන්නේ මේ කියන්නේ අපේ ක්‍රම සම්පාදනයේ පැත්තට නැත්නම් ප්ලෑනින් පැත්තට කිසිදු සම්බන්ධයක් නැති එහෙම නැත්නම් ඒ සම්බන්ධ කිසිදු අවබෝධයක් නැති අයත් ඉන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් අපි සියලුම දැනුම මේ විභාගයට අවශ්‍ය සියලුම දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බය වෙන්න එපා. සියලු දෙනාටම විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ලියන ක්‍රම කතා කරනවා. පාස් පේපර්ස් කතා කරනවා. ඊට අමතරව අනුමාන ප්‍රශ්න පත්‍රات සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාලෙදි. ඉතින් අර කිව්වාගේ පන්ති සඳුදා දවසේ රාත්‍රී 8ට තියෙනවා. ඉතින් අපි කාලේ කළමනාකරණය කරගමු. මම ක්‍රම සම්පාදනය කියන්නේ විෂයාංක 3 වෙන ක්‍රම සම්පාදනය සහ විෂයාංක 2 කියන සිද්ධි අධ්‍යයනය. එහෙම විෂයානුබද්ධ අධ්‍යයනය කියන පේපර් එක. ඒ කියන්නේ ඒ විෂයන් දෙක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ජනිත් සර් අවබෝධය කියන විෂය සාකච්ඡා කරනවා. එතකොට බොහෝ වෙලාවට අපිට සති 3ක් එක මාසෙකට යද්දි සති 3ක විතර කාලයක් අපි ක්‍රම සම්පාදනය සහ විෂයානුබද්ධ අධ්‍යයනය ජනිත් සර් විසින් සතියක කාලයක් අපි අවබෝධය පේපර් එකත් කතා කරන බලාපොරොත්තු වෙනවා. ඒවා ඉස්සරහට අපේ තියෙන අවශ්‍යතාවයන් අනුව යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. සමහරට අමතර පන්ති වැටෙන්න පුළුවන්. අපි ඒකින්ද කරන ඒවා ගැන ඒ කියන්නේ මේ තියෙන ප්‍රමාණය ගැන දැනට කලබල වෙන්න එපා. අදාළ කාලය තුල සියලුම විෂය නිර්දේශ අදාළ සියල්ලම ඊට අමතරව මේ ඔයාලා විභාගයට සූදානම් කිරීමේ කටයුත්තත් අපි කරනවා. ඉතින් ඒ වගේම බාරගෙන තමයි අපි පටන් ගන්න තියෙන්නේ. අපිට මොන ප්‍රශ්න ආවත් ඒ කටයුත්ත අවසන් වෙනතුරු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් එතකොට කිව්වා වගේ ඔන්න අපි පහන් කණුව අභියසට ඇවිල්ලා තියෙනවා ගමන පටන් ගන්න. එතකොට හරි ඉලක්කයට අවශ්‍ය ඉලක්කයට ගමන පටන් ගන්න බලාපොරොත්තු වෙන අපි සමහර මේ වලදී වගේ සමාවෙන්න පොඩ්ඩක් තාක්ෂණික දෝෂයක් තුන මට විනාඩියක් දෙන්න.
හරි දැන් මම හිතනවා ඔයාලට පේනවා ඇති අමාරුව. හරි එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්වා වගේම අවශ්‍ය කරුණු ටික. يعني මගේ බලාපොරොත්තුව තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සීමිත විභාගයට අවශ්‍ය විෂය කරුණු ටික ඔයාලා සූදානම් වෙන්න විභාගයට සූදානම් කිරීම. අපේ බලාපොරොත්තුවක් නැහැ. එයින් එහාට ගිය ක්‍රම සම්පාදන සම්බන්ධ පශ්චාත් උපාධියකට හෝ එහෙම නැත්නම් ක්‍රම සම්පාදනය සම්බන්ධ අනාගත ඔයාලා සේවයට ආවට පස්සේ ලියන්න තියෙන EB වලට හරි සූදානම් කිරීමේ බලාපොරොත්තුවක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට මේ වෙලාවේ මම හිතන්නේ ඔබටයි අපිටත් ඒගොල්ලෝ අපි සීමිත විභාගයක් කරන අය කියන්නේ රාජ්‍ය සේවයේ දැනටමත් ඉන්න අය. එතකොට අපිට කාර්යාලවල වැඩ තියෙනවා. දැන් මේ මොහොතේ වෙන මොකවත් ඕනේ නැහැ. මේ මොහොතේ මයික් ඔන් කරොත් කී තැනක දැන් දරුවෝ කෑ ගහනවා අපිට ඇහෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි ඔබතුමාලා කටයුතු කරන්නේ. ඉතින් එනිට පාඩම් කරන්න ලොකු කාලයක් නැහැ. එතකොට සමහරව ඉන්නවා ඇත්තටම දැන් ක්‍රම සම්පාදන සේවා විෂය තෝරාගෙන තියෙන්නේ ඒ හින්දාම. ඒ කියන්නේ පාඩම් කරන ප්‍රමාණය අඩුයි. ඒ හින්දාම හිතලා සමහර තෝරන්නේ නැත්නම් දැන් සමහර විෂයන් දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවය ගත්තොත් එහෙම සාමාන්‍ය දැනි මේ වගේ විෂයන් තියෙන හින්දා සමහරව ඒවත් ඇත්තලා මේකට ආපු අයත් ඉන්නවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ දැන් මේකෙත් අපි අනවශ්‍ය කරුණු ගොඩාක් දීලා ටියුට් ගොඩාක් දීලා පුරවන්න බලාපොරොත්තුවක් නැහැ. විභාගයට අවශ්‍ය ටික පමණයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා බය වෙන්න එපා. දැන් නැත්තම් සමහරට දෙන්න පුළුවන්. අනේ මේ පොඩ්ඩනේ කතා කරේ. එහෙම නැත්තම් මේ අපිට මේක නිකන් මදි වගේ. දැන් සමහරුන්ට එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩාක් ඒ කියන්නේ විෂය කරුණු ගොඩාක් කතා කරලා ටියුට් පිරෙන්න දුන්නොත් තමයි හිතන්නේ අනේ අපි ඔක්කොම හරි කියලා. එහෙම නෙවෙයි. අවශ්‍ය කරුණු ටික අවශ්‍ය විදියට අපි ඔයාලට දෙනවා. එතකොට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී පහුගිය වණන් ඔයාලා ගතේ දැන්ටමත් ඇති. ඒ ප්‍රශ්න පත්‍ර සහ අපි දෙන ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී ඔයාලා තේරෙයි ඔයාලත් ගත දැනුම හොඳටම ඇති කියලා. ඉතින් එහෙනම් හරි ඉලක්කයට තමයි අපේ ගමන අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් සමහරව ඇති. දැන් මට සමහරව කතා කරපු අයත් ඉන්නවා. WhatsApp වලින් මැසේජ් දීපු අයත් ඉන්නවා. ඒ අයට දැන් මේ වෙලාවේ දැන් තාම ප්ලෑනින් ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙම ක්‍රම සම්පාදනය කියන්නේ මොකද්ද කියලා අවබෝධයකුත් නැහැ. විභාගේ ඇප්ලයි කරාට මොනවද මම කරන්න ඕනේ මොනවද පාඩම් කරන්න ඕනේ කියලා අවබෝධයක්වත් නැහැ. ඉතින් එහෙම ඉන්නේ ඉඳ මුලින්ම අපි කතා කරන්න යන්නේ ඔයාලට හරි පාර අපි කොහොමද අද ඉඳන් වැඩේ සැලසුම් කරගන්නේ මාස 3ක කාලයක් තියෙනවා. අපි කාලය සැලසුම් කරගන්නේ කොහොමද? අපි කොහොමද වැඩේ පටන් ගන්නෙ? එතකොට අපිට මොනවද අපේ විශේෂ සීමාව මොන වගේ දේවල් වලට අපි ලෑස්ති වෙන්න ඕනේ කොහොමද අපි විභාගයට මුහුණ දෙන්නේ කොහොමද පේපර් එකට උත්තර ලියන්නේ වගේ මූලික කරුණු ටිකක් කතා කරපුවාම ඔයාලට අර පොඩි අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ අපි දැන් මේක ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒ කියන්නේ ඔයාලා මේ අපේ මේ පාඩම් වලදී ඉස්සරහට ප්‍රොජෙක්ට් ගැන කතා කරනවා. මේකත් ඇත්තටම ගත්තාම ප්‍රොජෙක්ට් එකක්. ඔයාලා විභාගයට මුහුණ දෙන ප්‍රොජෙක්ට් එක තමයි දැන් මේ අද අපි ආරම්භ කරන්නේ. අනික මොන ප්‍රොජෙක්ට් කරත් වැඩක් නැහැ. මේ ප්‍රොජෙක්ට් එක හරියට කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක හරියට සූදානම් වෙන්න නම් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. මම කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපේ මොකක්ද අවසාන ප්‍රතිඵලය? අපි ඉස්සරහට කතා කරන ඔය ප්‍රතිඵල ගැන ශෙන්නික ප්‍රතිඵල, දීර්ඝ කාලින ප්‍රතිඵල, අරමුණු ඕවා දැන්ට පය කරන්න ඕනේ නැහැ. නේ. අපි යන් කර ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා ගත්තා. මේක පේන්නේ නැද්ද? පේන්නේ නැති කවුරුත් ඉන්නේ. මම මේ දාලා තියෙන එකේ ප්‍රසන්ටේෂන් එක වලට පේන්නේ නැද්ද? පේනවා. නෑ සර් ප්‍රසන්ට් එකක් පේන්නේ නැහැ සර් අහසක් තියෙන්නේ පාරවල එක. හරි. ඒ අහස තමයි. ඒ කියන්නේ මේ නිකන් පාරවල ටිකුත් එක්ක අහසක් වගේ තියෙන හරි. හරි ඒක තමයි. ඒක පේනව නේද? හරි වෙන මොකවත් පේන්නේ නැහැ. අකුරු නැහැ. අකුරු මොකුත් නැහැ. මේ ඒක පේනවනම් හරි. හරි. මේ හරි. හොඳයි. හරි එහෙනම් අන්න ඒකට තමයි අපි දැන් මේ සූදානම් ගන්න යන්නේ. හරි. එහෙනම් මුලින්ම මම දැන් කතා කරන්න මම කිව්වා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂයානුබද්ධ අධ්‍යයනය සහ ක්‍රම සම්පාදනය කියන විෂයන් දෙක. එතකොට මම එදා අපේ දැනුවත් කිරීමේ මූලික වීඩියෝ එකේදීත් කිව්වා මේ අපේ තියෙන විෂයන් දෙකෙන් ඇත්තටම මේ විෂය කරුණු කියන ඒවා තියෙන්නේ මේ ක්‍රම සම්පාදනය කියන විෂය. විෂය කරුණු ටික තියෙන්නේ මේ ක්‍රම සම්පාදනය කියන විෂය. ඒකට මේකට ප්ලෑනින් සම්බන්ධ අවශ්‍ය මූලික ටූල් සහ ඒ වගේ දේවල් කතා කරනවා. ඒකට ඒ කතා කරන මූලික දැනුම ගන්න තියෙන ටික මේකේ තියෙනවා. ඒ වගේම මේ පේපර් එක අපි දැන් ඉස්සරහට මම පෙන්නනවා. මේ පේපර් එකට එන හැටි බලමු. මේකට පැය දෙකක් තියෙන පේපර් එකක්. එතකොට ඒ ගත්ත දැනුම ප්‍රායෝගික ගැටලුවකට දාන එක තමයි දාලා ඒකට උත්තර ලියන එක තමයි මේ විෂයානුබද්ධ අධ්‍යයනයේ තියෙන්නේ. ඔයාලා මේක කලින් සමහරට පේපරුත් බලලා ඇති. එතකොට ඒ අවබෝධ කරගන්න විෂයානුබද්ධ අධ්‍යයනයකට දැනුම කියන කොටස ආයෙ ඉගෙන ගන්න දෙයක් නැහැ. විෂයානුබද්ධ අධ්‍යයනයට කියලා වෙනම දැනුමක් ලබා ගන්න දෙයක් නැහැ. ක්‍රම සම්පාදන දැනුම අරගෙන නිර්මාණශීලී විදිහට ලියන්න. ඒතර මේකේ අපි පුරුදු වෙන්න ඕනේ ලියන්නේ කොහොමද කියලා.
ලියන්නේ කොහොමද? දැන් අපි ඔයාලට පුරුදු කරන්නේ විෂය අනුබද්ධ අධ්‍යයනේ ලියන්නේ කොහොමද කියලා. ක්‍රම සම්පාදනයේ තමයි දැනුම අපි ලබා දෙන්නේ. ක්‍රම සම්පාදන දැනුම අරගෙන විෂය අනුබද්ධ අධ්‍යයනේ ලියන්නේ කොහොමද කියලා කියන්නේ. ක්‍රම සම්පාදනයේත් වෙනම පේපරයක් තියෙනවා පැය දෙකක්. විෂය අනුබද්ධ අධ්‍යයනේ පැයයි තියෙන්නේ. ඇත්තටම විෂය අනුබද්ධ අධ්‍යයනයේ ගොඩක් අයට ගැළලෝ තියෙන්නේ දැනුම නැති එක නෙවෙයි. පැයෙන් ඔක ලියාගන්නේ කොහොමද කියලා. හරි. එතකොට දැනට 2000 දැන් අපි ක්‍රියාත්මක වෙන්නේ 2010 වර්ෂයේ. 2010 වර්ෂයේ තමයි ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා වර්තමාන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ 2010 අවුරුද්දේ ඉඳන්. ඔයාලට ගෲප් එකට දාලා ඇති ලින්ක් එකක් මුලින්ම දාලා ඇති. ඒ ලින්ක් එකෙන් ඒ කියන්නේ එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඔක ඒ කියන්නේ pub.gov.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ සේවා කියන කැරතේ ක්‍රම සම්පාදන සේවය කියන සයිට් එකට ගියොත් ඔයාලට මේ සේවය ගැන සහ ඒකේ ගැසට් එකේ තියෙන දේවල් ගැන ඔයාලගේ උසස් තීන් ගැන ඒවා ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මම ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒතකොට 2010 නව ව්‍යවස්ථාව යටතේ දැනට විභාග දෙකක් තියලා තියෙනවා. ඒ තමයි 2012 සහ 18 සීමිත තරඟ විභාග දෙකයි තියලා තියෙන්නේ. දැන් ඔයාලා මේ පෙනී ඉන්නේ 3 වෙනි තරඟ විභාගෙට. එතකොට අපි ওই දෙක තමයි දැනට අපිට බේස් කරගන්න තියෙන්නේ කොහොමද පේපර් එක හැදෙන්නේ කියන එක අපිට සාකච්ඡා කරන්න. මම මුලින්ම ක්‍රම සම්පාදන පේපර් දෙක ගැන චුට්ටක් බලන්න යන්නේ. මේක දිහා බලපුවහම තමයි ඔයාලට අවබෝධයක් එන්නේ මම මොනවද ඉගෙන ගන්න ඕනේ මම කොහොමද සූදානම් වෙන්නේ කියලා. හරි. නෑ. ඕකේ. කියන්නද? හරි නේ. හරි. එතකොට මේ තියෙන්නේ 2012 සහ 18 පළවෙනි ප්‍රශ්න. දැන් මම මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නට යන්නේ මේවා හැමදාම එකම විදිහට දිනන කියලා පෙන්නන්නේ. අවුරුදු දෙකේම පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පහත සඳහන් යෙදුම් නිර්වචනය කර කෙටියෙන් පැහැදිලි කරන්න. අවුරුදු දෙකේ මේකමයි. හැම ප්‍රශ්න පහක් දීලා තියෙනවා. 1 2 3 4 5. ලකුණු 5 ගානේ ප්‍රශ්න පහට ලකුණු 25ක් හම්බ වෙනවා. ඒතර ඔයාලට පේනවා මේ නිර්වචනය කළ කෙටියෙන් පැහැදිලි කරන්න. මේක කියන්නේ මොකද්ද? වාර්ෂික සැලැස්ම කියන්නේ මොකද්ද කිව්වා? වාර්ෂික සැලැස්ම ගැන පොඩි විස්තරයක්. එතකොට ලකුණු 5යි හම්බෙන්නේ. එතකොට පිටු කාලක් භාගයක් තිබ්බම උඩරම ඇති. පිටු භාගය. ඒ කියන්නේ ගොඩක් වෙලාට මේක ඒකෙම ලියන්න දෙන්නත් පුළුවන් සමහරට. ඒකෙම ලියන්න આવොත් නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. එතකොට ඒක ඉතින් ඉඩේ ලියන්න දෙන්නේ. ඒ නේද වෙන කොලයක ලියන්න આવොත් ඔයාලට පිටු භාගයකට උඩරම යන්න පුළුවන්. ඊට වඩා ගොඩක් ලියලියා ඉන්න එපා. මොකද ලකුණු 25යි. තව තියෙනවා ප්‍රශ්න. හරි. එතකොට මේ වලට පේනවාද කෙටි දේවල් අහලා තියෙන්නේ. වාර්ෂික සැලැස්ම, සංයුක්ත සැලැස්ම, සංවර්ධන සැලැස්ම, භෞතික සැලැස්ම. දැන් මේ දෙක අතර ඍජු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. මේ අහලා තියෙන ගොඩක් ඒවා එහෙමයි. දැන් සමහරු මේ දෙක සංසන්දනය කරන්න එහෙම කියලා නෑනේ. ඔය දැන් ගොඩක් අය වරද්ද ගන්න දේවල්. දැන් සමහරු මේ දෙක සංසන්දනය කරනවා. මොකද අපි දැකලා තියෙන පේපර් වල ගොඩක් තියෙන්නේ සංසන්දනය කරන්න එහෙම නැහැ. මේක වෙනම එකක්, මේක වෙනම එකක්. මේකේ කොහෙවත් කියලා නෑනේ මේ වාර්ෂික සැලැස්මයි සංයුක්ත සැලැස්මයි අතර වෙනස්කම් දක්වන්න. මේ දෙක සංසන්දනය කරන්න එහෙම කොහෙවත් කියලා නෑ. මෙයා වෙනම විස්තර කරන්න තියෙන්නේ මෙයා වෙනම. දැන් එතකොට ඊළඟ භාවන වචන තමයි නිර්වචනය කරනවා කියන එක. ඒක නිර්වචනය කරනවා කියන්නේ මම දැන් මේ දින එක එහෙම කටපාඩම් කරලා ගිහලා එහෙම ලියන එක නෙවෙයි. කිසි දෙයකට එහෙම ලියන්න එපා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්වචනය කරනවා කියන්නේ කොහෙවත් මම පොතක තියෙන දෙයක් එහෙම ලියනවා කියන එක නෙවෙයි. ඔයා මේකේ අදහස අවබෝධ කරගන්න. මම ඉස්සරහට දැන් පාඩම කරද්දිත් ඔයාලට කියන්න වැදගත් දේවල් කොහොමද මොන වචනද වැදගත් වෙන්නේ. ඒ වචන වලින් ලියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අහලා තියෙන්නේ මොකද්ද කියලා ලියන එක. ප්ලෑනින් ගැන බය වෙන්න එපා. ඇයි දන්නවද? මේ සම්බන්ධයෙන් ගොඩාක් තියෙන ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත්. සිංහලෙන් ලියවෙච්ච පොතුත් ඔය මුදල් අමාත්‍යාංශ ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් වලට ගියොත් ඔයාලට මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සමහරව. හැබැයි ඊව ගත්තාම මේ එකටවත් හරියටම තිත්තටම මේකයි නිර්වචනය කියලා නෑ. එක එක පොත්වල එක එක්කෙනා එක එක විදිහට ලියලා තියෙනවා. ඉංග්‍රීසි පොත් ගත්තත් ඕන තරම් මේවා නිර්වචනය තියෙනවා. හැබැයි මේ හැම එකම අර්ථය එකයි. තේරුම එකයි. ඒ හින්දා තේරුම මිස මේ වචනෙන් වචනෙට මේක කටපාඩම් කරන්න එපා. එහෙම කටපාඩම් කරන්න ගියොත් එහෙම ඔයාලට ඔෆිස් වල වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වචන ටික ඉස්කෝලේ යන කාලේ පාඩම් කරා වගේම පාඩම් කරනවා. හරි. මට පෙන්වන්න ඕනේ ඒකයි. ඉතින් ගොඩක් අය දැන් ගිය අවුරුද්දේ සමහරු මාත් එක්ක ලියපු අයත් ඉන්නවා. එයාලා මේක දැක්ක ගම ප්‍රශ්න කියලා නැහැ. මේ දෙකේ වෙනස, මේ දෙකේ වෙනස්කම්, මේ දෙකේ සමානකම්, මේ දෙන්න ගලපන්න කියලා කොහෙවත් කියලා නැහැ. මේ හැම එකක්ම එහෙමයි. හොඳයි. අපි ඉස්සරහට ප්‍රශ්න කරද්දි මේවා සාකච්ඡා කරමු. මේ තියෙන්නේ 2012 අවුරුද්ද. දැන් අපි 2012ට යනවා. මේකේ පළවෙනි පේපර් එක. එතකොට 2012 ක්‍රම සම්පාදන පේපර් එකේ ඉතුරු ප්‍රශ්න 4 මේ තියෙනවා. ඔයාලට පේනවාද? මේකට ලකුණු 25ක් තියෙනවා. ඒ කියන්නේ උඩ එකට 10යි 15යි. 10යි 15යි. අන්තිම එකට 25යි. එතන මේ පොඩි දේවල් ව්‍යාපෘතියක් හඳුනා ගැනීමේදී ඊට පාදක කර ප්‍රධාන කරුණු. ඔයාලා මේ වෙදි මොනම දැනුමක්වත් නැති වුණත් නිකන් හිතලා බලන්න මේකට නිකන් හරි හිතලා ලියන්න බැයි සමහර ඒවා.
එහෙම ලිව්වත් පුළුවන්. ඒ මං කියන්නේ හිතලා ලියන්න ගන්නේ අපි කියලා දෙනවා කොහොමද හරියටම තිය. මේ ඒනොට මේක දිහා බලපුවාම හිතලා ලියන්න පුළුවන්. මම මේ ඔයාලට මේ අර නිකන් සමහර බය වෙලා ඉන්න මේ අම්මෝ ක්‍රම සම්පාදන කියන මාර්ගයක් කියලා. එහෙම එකක් නෙවෙයි බය වෙන්න එපා. මේ තියෙන ඒවට දැන් හිතලා ලියන්න පුළුවන්. මේ අනුමත කර ගැනීම ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනාවක අඩංගු විද මූලික කරුණු. ඒ කරුණු ටික ලියන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ වරන් ටිකක් ඔය මේ ප්‍රතිඵල මූලික මෙහෙම ඇගීමට මේක රිසල්ට් බේස් මොනිටරින් and ඉවලුෂන් මෙතෙක් කියලා ඒවා තාක්ෂණික දේවල් උනට ඒවත් ප්‍රායෝගික උදාහරණයක් තියෙන ප්‍රායෝගික උදාහරණයක් මගින් විස්තර ගන්න තියෙන ප්‍රායෝගික උදාහරණයක් කිව්වහම මේක දැන් සාමාන්‍ය විදිහට ප්‍රායෝගික උදාහරණයක් කිව්වා මහ බැංකු වාර්තාව අරන් ඉවරලා ඒකේ මොරගහ කන්ද සංවර්ධන යෝජනා ක්‍රමය අරගෙන ඒකේ තියෙන දාත්ත ටික දාලා ඒක කොච්චර දිගයිද පළල කොච්චරක්ද බලලා ඒකට සිමෙන්ති කොච්චරක් ගිහිල්ලාද බලලා එහෙම උදාහරණ නෙමෙයි මේ කියන්නේ ගෙදර කාමරයක් හදන හැටි ගැන උදාහරණයක් අරන් උනත් පාරක බෝක්කුවක් හදන හැටි ගැන විස්තරයක් උනත් එහෙම දාලා උදාහරණයක් පෙන්වුවට මතර ප්‍රශ්නයක් නැහැ ලකුණු 10ක් හම්බ වෙනවා ඊට පස්සේ මේවත් එහෙමයි මේ දැන් ව්‍යාපෘතියක් ගත්තාම කාර්ය සාධනයේ මයින් අවස්ථා තුනක් තියෙනවා. සමහරුන්ට හිතෙන දැන් සමහරුන්ට මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් සමහරට මයින්ඩ් ඕනේ නේ. අතරමඟදීත් මයින්ඩ් ඕනේ. අපි කතා කරමු ඉස්සරහට. හරි. ඊට පස්සේ ව්‍යාපෘතියක් හෝ ව්‍යාපෘති ක්‍රියාකාරකම අසාර්ථක වීම හෝ ප්‍රමාද වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු සාධක. නිකන් මේ දවස්වල අවට ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන අය අහලා ඇතිනේ. උමා ඔය ව්‍යාපෘතිය කියලා අහලා ඇති ඈ. එක එක ඒ වගේ ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි කියලා එහෙම ඔයාලා අහලා ඇති සාමාන්‍ය දැනුමක් තියෙන අය. මම මේ කියන්නේ ප්ලෑනින් බ්‍රාන්ච් එක එහෙම ඉන්න අය ගැන නෙමෙයි. මේ අනික් අයට උනත් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා මේ ගැන. ඒතකොට මේවා ගැන මේ අමතර කියීම් මේ විදේශ ආධාර ව්‍යාපෘති ගැන අමතර කියවීම් අපි ගෲප් එකට දානවා. එතකොට ඒ ගෲප් එකට දාපුවම ඒකට ලින්ක් දාන්නත් පුළුවන් ගොඩක් වෙලාවට. ඒතකොට ඔයාලට තව තියෙනවා ඔයාලට මම මේ ලින්ක් එක අපි දානවා. ඊට අමතරව ඔයාලට මේ වගේ අදහස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔය ලේක් හවුස් පුවත්පත් ඒ කියන්නේ සිළුමින සහ දිනමින වල e-papers තියෙනවා. silumina.lk dinamina.lk. ඔයාලා සල්ලි ගෙවන්න ඕනේ නැහැ. නොමිලේම ගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් වලට ගිහිලා ඒ වගේ තියෙනවා මේ සංවර්ධන ක්‍රියාකාරකම් වර්තමාන රජයේ. ඊට අමතරව අධිකරු ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියක් තියෙනවා අග්‍රාමාත්‍යතුමාගේ වෙබ් අඩවියක් තියෙනවා මුදල් අමාත්‍යතුමාගේ වෙබ් අඩවි තියෙනවා ඊට අමතරව දැන් මහා භාණ්ඩාගාරයේ වෙබ් අඩවියක් තියෙනවා ඒ වෙබ් අඩවියට ගිහපුවම පුළුවන් ඔයාලට බලා ගන්න. එතකොට අර අධිකරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ වගේ Facebook page එකක් තියෙනවා. එතකොට ඔයාලගේ දේශපාලන මත කොහොම වුණත් මේ වෙද්දි වර්තමාන රජය ගත්තාම මේ වර්තමාන රජයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වගකීම දරන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා එතකොට ගරු ජනාධිපතිතුමා අතුරුත් ඒ දේශපාලන නායකයන් විසින් එතකොට එතුමාලගේ වෙබ් අඩවිය වල පළ කරනවා මේ දවස්වල පළවන මේ දවස්වල ක්‍රියාත්මක වන මොනවද මේ ව්‍යාපෘති එතකොට එහෙම නැත්නම් මීට කලින් තිබ්බ ව්‍යාපෘති තියෙන අඩුපාඩු මොනවද ওই දේවල් ඉතින් ඔයාලට කොහෙන්ද බලන්න කියලා කියන්න ඕනේ. ඒ වගේ වෙබ් අඩවි වලට කියලා ගන්න පුළුවන්. අන්න ඒ මූලික දේවල් ගැන අවබෝධයක් තිබ්බොත් මේ ගැන ඔයාලට ලියන්න පුළුවන්. මම කියන්නේ දැන් පේපර් එක කොච්චරයි? ක්‍රම සම්පාදන පේපර් එක කොච්චරයි? 18 පේපර් එක ගත්තොත් ඔයාලට පේනවාද? සැලසුම් කරන්නේ අපි මතාර්ථය. ඇයි සැලසුම් කරන්නේ? අපි අද කතා කරා. හරි? ඊට පස්සේ සැලසුම් කරන්නේදී වැදගත් වෙන අනිකුත් කාර්යයන් මොනවද? ප්‍රජා ව්‍යාපෘති. දැන් ওই ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන අයට නම් ප්‍රජා ව්‍යාපෘතියක් කියන්නේ මොකද්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒව අසාර්ථක වෙන්නේ ඇයි? ගොඩක් අය නිකන් මේ සාමාන්‍ය භාවිතයේ තියෙනවා. ඇයි ගම් වල තියෙන ව්‍යාපෘති ගමේ පාලම හදන එක, ගමේ පාර හදන එක, ගමේ බෝක්කු හදන එක ඇයි අසාර්ථක වෙලා තියෙන්නේ? ඔයාලට ඉතින් ඔයාලයි ගමේ පාර හදද්දි, ගමේ බෝක්කු හදද්දි ඒ අද්දකින් මැදිරි නේද? දැන් අපක පාරක් හදපුවම බෝක්කුවක් හදපුවාම කොච්චර කල් තියෙනවද? කොහොමද හදන්නේ? ඒවා ගැන ඉතින් ගම් වල ඉන්න අය, නගර වල ඉන්න අය උරා සාමාන්‍ය අවබෝධයක් අපි හැමෝටම තියෙනවා. ඊට අමතරව මේ බාණ්ඩුව ලකුණු 25ක් හම්බ වෙන අන්තිම ප්‍රශ්නේ ව්‍යාපෘතියකෝ ව්‍යාපෘති ක්‍රියාකාරකම ගැටලුවක් චතුවත සොට් ඇනලිසිස් මේ අපේ දැන් සොට් ඇනලිසිස් එහෙම දැන් ඔය දැන් සොට් කියන එක මේ ඉස්කෝලේ පොඩි ළමයි හිටන් දන්නවා චතුවත මොකවත් ඕනේ මේ මම හිතන්නේ අද නාටකංකාරයෙක්ගේ හාමුදුරුවෝ කියලා දෙයි කොහොමද සොට් ඇනලිසිස් එකක් කරන්න කියලා මට දැන් හිතුණා ඊයේනේ මාත් ඔය නිකන් යහන එනකම් පොඩක් බලනවා නිකන් වෙලෙන්දන්නේ මම නෙවෙයි දැන් මේ ඒකෙත් උන අද හාමුදුරුවෝ සමහරට ගියා දෙන්න යන්නේ මොකද්ද සොට් ඇනලිසිස් එකක් කියලා කියන්නේ සොට් ඇනලිසිස් එක කියන්නේ මේ ඉදිරියදා ප්‍රායෝගික ජීවිතය අපි හැමෝම කතා කරන දේවල්. ලකුණු 25ක් හම්බ වෙනවා. මේ මොකක්ද නැහැ. ප්‍රායෝගික යොදාගති ආකාරය උපකල්පනයක් ඇසුරින් පැහැදිලි කරන්න. හරි. නේද? ඔය නාටකංකාරයෝ ලියන්න එපා. මේ එහෙම ප්‍රායෝගික ඔය මොකක් හරි ව්‍යාපෘතියක් අරගෙන හරි ආයතනයක් අරගෙන ඕන එක පුළුවන්.
ඔයාට පුළුවන් ඔයාගේ විභාගෙ ලියන්න කලින් දැන් ප්ලෑනින් එක්සෑම් එකට ලෑස්තිලා ඉන්නවා. ඔයාට ඔයා ගැන ෂොට් ඇනලිසිස් එකක් කරපන්. අපි අද කතා කරමු. අද අපිට වෙලාවත් එක්ක අපිට පුළුවන් මේ අද කතා කරන්න ෂොට් ඇනලිසිස් එකක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. එතකොට එක පේපරයක් හරි. දැන් තේරෙනවනේ. පේපර් එක අමාරු නෑ නේ. අමාරු නෑ. ලෑස්ති වෙමු. බය වෙන්න එපා. හරි. විෂානුබද්ධ අධ්‍යයන පේපර් එක ගත්තාම 2012 පේපර් එක තියෙනවා. 2010 ඇත්තට මේ පේපර් එක ගෙදර ගේන්න දෙන්නේ නැහැ. මේ පේපර් එක එකතු කර ගන්නවා. 2018 අවුරුද්දේ පේපර් එක එකතු කරගත්තා. ඇත්තටම මල්ලිය පේපර් එකවත් මල් ළඟ නැහැ. මේ පේපර් එකත් එකතු කරගෙන තියෙන්නේ. කොහෙවත් හොයා ගන්නත් නැහැ. අපේ ඒ කියන්නේ ලියපු කාලයකවත් නැහැ. එහෙනම් මම ඒක පොඩි විස්තරයක් කරන්න. විෂානුබද්ධ අධ්‍යයනයේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතන තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ ඕකෙන් එහා නෙවෙයි. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. පැය එකයි තියෙන්නේ. හිතා ඉන්න වෙලාවක් නැහැ. ගත්ත ගමන් ලියන්න තියෙනවා. ඔයාලට පේනගේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හපයන්න ඕන. මේ ක්‍රම සම්පාදනයේ පේපර් එකෙත් එහෙම තමයි. හරි. එතකොට ප්‍රශ්න ඔක්කොම උත්තර ලියනකොට පැයයි තියෙන්නේ. එහෙනම් හොඳට කාලෙත් කළමනාකරණය කරන් පැයකින් ලියන්න ඕන. නැත්තම් හැරෙද්දි කාලය ඉවරයි. යන් එතකොට මේ බණ්ඩ මේකේ තියෙනවා. නිකන් හිතලා බලන්න. ප්‍රධාන අමාත්‍යාංශයේ සැලසුම් මේකේ ප්‍රධානියා මෙයාලු. එයාට දැන් මේ ඔයාලා කියවලා ඇති නේ ව්‍යාපෘතික ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියෙනවලු ව්‍යාපෘති 3ක ප්‍රගති ඉදිරිපත් කරන්න තියෙනවලු ඈ එතකොට ව්‍යාපෘති 3 ප්‍රගතිය ඇතුළත සාරාංශ වගුවක් ඔයාලට හදන්න තියෙනවලු ඔයාලට කෙටි කාලයයි තියෙන ප්‍රසන්ටේෂන් එක කරන්න එතකොට මූලික කරුණු ඔබ විසින් විස්තර කරන අතරතුර ව්‍යාපෘති 3 සවිස්තර ප්‍රගතිය දක්වන්න පොඩි සටහනකුත් එතනට ඇවිල්ලා ඉන්න අයට පොඩි print out එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා හරි එතකොට ඉහත ව්‍යාපෘති අදාළ ඔබ විසින් ඉදිරිපත් කළ යුතු මූලික තොරතුරු මොනවාද අපි ගණන් තියෙනවා ඈ එතකොට ව්‍යාපෘතික ප්‍රගතිය කොහොමද ඈ එතකොට කරන්න කොහොමද හරි එතකොට ওই දේවල් අපි කතා කරලා තියෙනවා එතකොට ඒක දාන්න තියෙනවා හරි ඊට පස්සේ ඔබතුමාලගේ මයික් මොන කරගන්න වඩා හොඳයි ව්‍යාපෘති තුනකට අදාළ එක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම ඒ හැර කනෙක්ට් වෙද්දි ඔෆ් කරගන්න හරි ව්‍යාපෘති තුනකට අදාළව ඉහත හඳුනාගත් මූලික තොරතුරු සාරාංශගත කිරීම සුසු වගුවක් පිළියෙල කරන්න. ඔයාලට වගුව පිළියෙල ගන්න දෙයක් තියෙන්නේ. මේ මෙන්න මේ ටික දාලා අපි කතා කරමු මේවා ලියන්න. මම ටිකක් මට මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න විතරයි ඕනේ මේක. ඊළඟට මේ තියෙන්නේ අර ඒකෙම දෙවෙනි කොටස. ගොඩක් වෙලාවට තනි ප්‍රශ්නයක් තමයි ලකුණු 100ටම තියෙන්නේ. දැන් ඔයාලට වෙනද මේ තියෙන්නේ දෙවෙනි මේ තුන්වෙනි කොටස. අර එක දෙක තිබ්බ අර පැත්තේ මේකේ තුන්වෙනි කොටස. තාම යන්නේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ ක්‍රියාකාරකම් ටිකක් දීලා තියෙනවා. වගකීම් පැවරලා තියෙන ආයතනයන් ලකුණු 20ක් හම්බ වෙනවා. අමාර ඒවා නිකම් හිතනවනේ. දැන් මේකෙම අවසන් නිගණනය කවුද කරන්නේ? වගකීම් පැවරේ ඇති රාජ්‍ය ආයතනය. දන්නවනේ. එතකොට හැබැයි හරි නම් දැන් අපි දැන් ඒ කාලේ ලියන කාලම් කරේ රාජ්‍යයේ විගණන දෙපාර්තමේන්තුව කියලා. දැන් විගණන දෙපාර්තමේන්තුව කරන්නේ නැහැ. දැන් තියෙන්නේ විගණන කමිෂන් එක. ඒතකොට හරි අමින් ලියන්න උත්තර දීලා හැම නැහැ. ඒ හින්දා උත්තර ටික හරියට ලියන්න. ඒතකොට දැන් මේව ගැනත් අපි ඉගෙන ගන්නවා. ඔයාලා දැන් සිලබස් එක ඇති මං හිතන්නේ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා සිලබස් එක. ඒ සිලබස් එක බලපුවම පේනවා. ඒකේ තියෙනවා මේ ආයතන ගැන වෙනම කොටසක් අපි දාලා තියෙනවා. ජාතික මට්ටමේ පළාත් මට්ටමට ආපුවාම සහ ප්‍රාදේශීය මට්ටමට ආපුවාම සියලුම ආයතන ගැන අපි පැහැදිලිවම කතා කරනවා ඔයාලත් එක්ක. එතකොට මේ ටික පුරවන්න තියෙන ලකුණු 20යි. දැන් ඕක තිබ්බේ තනි පැත්තේ. ගොඩාක් අයට දැන් සාමාන්‍ය අපේ අය පුරුදු වෙලා ඉතින් පේපර් එක ගත්තට පස්සේ මේ අපි ඉතින් ළමයින්ට එහෙම උපදෙස් දුන්නාට මේ අපි ඉතින් එහෙම නැහැ අපි පටන් ගත්ත වෙලේ ඉඳන් දැන් මුල ටික ලියලිය ඉන්නවා අර ලකුණු 5ක් හම්බෙන ප්‍රශ්න වලට පිටුවක් විතර ලියලා ඉමින්සරේ ලියලා හදිස්සියක් නැහැනේ කොහොම ලියලා ඉවරලා දෙවෙනි පැත්ත පෙරලනවා තව විනාඩි 15යි තියෙන්නේ දෙවෙනි පැත්ත මම පෙරලනවා හරිද දෙවෙනි පැත්ත පෙරලපුවාම දෙවෙනි පැත්තේ එකක් තියෙනවා විදේශ කියන්නේ විදේශ මූල්‍ය ආධාර අරගෙන නෑ අතන මේක පළවෙනි පැත්තම තිබ්බ මට මතක විදිහට මූල්‍යමය ආර්ථික ශක්්‍යතාවය නිර්ණය කිරීමට පූර්ණ වශයෙන් හරි ව්‍යාපෘතියක් තක්සේරු කිරීමේදී යොදාගත හැකි ශිල්ප ක්‍රම 4ක් නම් කරන්න කිව්වහම සමහර ඕකට පිටුපායක් කියලා 1 2 3 4 එච්චරයි ලකුණු දෙකමාර ගානේ මේ ලකුණු 10ක් හම්බ වෙනවා නම් කරන්න විතරට ඉතින් සමහර මේ වචන කියවන්නේ නම් කරන්න කිව්වහම මොකද මේක මේ විභාගයේ රටපත්‍රය හදපේකනේ වැරදිලා නෙවෙයි නම් කරන්න කියලා දාලා තියෙන්නේ නම් කරන්න කිව්වහම නම් කරපුවම ඇති 1 2 3 4 දාලා 4ක් ලියුවම ඇති අපිට නේ හිත දෙන්නේ අනේ ලකුණු 10කුත් හම්බෙද්දි ඔහොම බෑ නේද ටිකක් වැඩි විදියක් විස්තර කරන්න ඕනේ අඩු ගානේ පිටු කාලක්වත් මම මේක විස්තර කරන්න ඕනේ කියලා විස්තර කරනවා වැඩක් නෑ සමහරට අර නිකන් නම් කරලා ලකුණු 10 ගන්න තිබ්බ එක නැතුව යනවා වෙන බොරු ලියන්න ගිහිල්ලා මේ වැරදුනොත් එන්නේ. හරි. අනිත් පැත්ත ගත්තාම ඔන්න පස්වෙනි ප්‍රශ්නේ. ව්‍යාපෘතික ප්‍රධාන ක්‍රියාකාරකම් නිමෝම් ශ්‍රේණික ඵල ඔය ටික තියෙනවා.
දැන් ඒ ටික දීලා තියෙනවා මේ මෙහෙම. මේ ටික ඔක්කොම ලොකුවට දීලා තියෙනවා. ඉහළ පළදායිත ඔය ටික. ඔය ටික මෙන්න මේ වගුවට දාගන්න තියෙන්නේ. දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙකක් ලියන්න තියෙනවා. ශනික ඵල 4ක්. නිමයුම් 5. ක්‍රියාකාරකම් 5. දීර්ඝ කාලීන ප්‍රතිඵල දාර්ශනික 2යි. ශනික ඵලවල දාර්ශනික 4යි. නිමයුම් වල දාර්ශනික 5යි. ඔය ටික ලියනවට ලකුණු පෙන්නනවද? 45යි. ලකුණු 45යි. සමහරට ගොඩක් අයට ඔය අග ටික ලියා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? අර පැත්තේ කැරකි ඉඳලා පළවෙනි පැත්තේ විනාඩි 45ක් විතර ගෙහෙලා දැන් එහෙනම් ලියපු කොළ අමුණන්න ගියාදි තමයි පිටිපස්ස බලන්නේ. එතකොට තමයි දකින්නේ යකෝ පිටිපස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට තරු විසියෙන්නේ මේ ප්‍රශ්නෙට ලකුණු 45ක් දෙනවා කියලා දැක්කහම. එතකොට තමයි වැඩේ තියෙන්නේ. එතකොට ලියන්න කාලයක් නැහැ. මේකේ 3-4ක් පුරවගෙන එද්දි මේක මොනවද කරන්න දෙයක් නැහැ නේද? දැක්කා නේද? මේ පැත්තෙන් ගත්තා, එහා පැත්තෙන් දැම්මා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් වගේ ඉන්නේ. මේ පැත්තේ තියෙන විස්තර ටික, මේ පැත්තෙන් තියෙන මේ කරුණු ටික මේ කොටුව ඇතුළට දානවට තමයි ওই ලකුණු 45ක් දෙන්නේ. ඕකේ තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි මේ දැන් අද ගෙදර ගිහිල්ලා මේ එක්ක අතේ පාස් පේපර් එක තියෙනවනම් එහෙම නැත්නම් මේකේ ප්‍රසන්ටේෂන් එක හරි වීඩියෝ එක හරි ඔයාලට හම්බුනාට පස්සේ අරන් බලන්න ප්ලෑනින් අමතක කරන්නකො මොනවත් ඉගෙන ගත්තේ නැහැ කියලා හිතන්නකො. අද උගන්වපු ටිකත් ඉගෙන ගත්තේ නැහැ කියලා හිතන්නකො. හිතාගෙන මේ ටික දාන්න බැයිද බලන්නකො. අර එහාට දැන් මේ නිකන් බලන්නකො මේක ගත්තොත් වාහන හිමි ජනතාවගේ ප්‍රතිශතය ප්‍රතිශතය කියන වචනේ ගත්තාම දාන්නේ කොහොමද කියලා හිතනවා. සාමාන්‍ය ගමන් වේගය අලුතෙන් ප්‍රතිසංස්කරන මාර්ග කිලෝමීටර් 50. එතකොට එහෙම හිතාගත්තාම මේකේ මේ කොහාටද දාන්න ඕනේ? දැන් මොකද්ද ප්‍රතිශතයක් වගේ ගත්තාම කොහාටද? ආවන්න හිතෙන්න පුළුවන්. මේ නිකන් ඔයාලා හිතන්නකෝ මම කියන්නම් නැතුව හිතන්නකෝ. තනියම හිතන්නකෝ. ප්ලෑනින් කරේම නැහැ කියලා හිතාගෙන ඕක හදලා ඔය ලකුණු 45 ගන්න බැයිද බලන්න අද. මම හිතන්නේ මේ හැමෝටම පුළුවන්. හැමෝටම මොන සබ්ජෙක්ට් එක කරා. ඔයාලගේ අතරින් සමහරව ඉන්න පුළුවන් ආර්ථික සංවර්ධන නිලධාරීන් නැත්නම් වෙනත් සංවර්ධන නිලධාරීන් ශේෂ්ඨ නිලධාරීන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කළමනාකරණ සේවා නිලධාරීන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරී මාතෘ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය වෙනත් සමහරට කළමනාකරණ සේවා ඒ කියන්නේ මේ කළමනාකරණ සේවා නිලධාරී සහ ග්‍රාම නිලධාරී අධිපන්ති එම්ෙන් හතේ ඉන්න පරිපාලන නිලධාරී තනතුරු දරන නිලධාරීන් ඉන්න පුළුවන්. ඔය කවුරු වුණත් ප්ලෑනින් බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ එක්සෑම් එකට ඕනේ නැහැ. ප්ලෑනින් බෑග්ග්‍රවුන්ඩ් එක බොහෝ දෙනා වැරදියට හිතා ඉන්න එකක් තමයි මේ එක්සෑම් එක පාස් වෙන්න නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක හෝ අමාත්‍යාංශයක හෝ පළාත් සභාවක ප්ලෑනින් බ්‍රාන්ච් එකක ඉන්න ඕනේ කියන්නේ. ඔයාලා දන්නවද? ගිය අවුරුද්දේ 31 දෙනෙක් ඉන්නවා අපේ බැච් එකේ. එක්කෙනා ඉන්නේ ප්ලෑනින් බ්‍රාන්ච් එකේ. එක්කෙනයි ප්ලෑනින් බ්‍රාන්ච් එකේ. අනිත් 30 දෙනාම ප්ලෑනින් බ්‍රාන්ච් එක නැහැ. ඒක මම කියන්නේ මේ ඒ කියන්නේ ප්ලෑනින් බ්‍රාන්ච් එකේ ඉන්න කට්ටිය මේ එක්සෑම් එක ලියන්න දෙන්න එපා. මම කියන්නේ ඒව නෙවෙයි. ඒ කියන්නේ ඒකේ සම්බන්ධයක් නැහැ මෙතන. ඇත්ත කතාව තියෙන්නේ ඔයයි මායි දෙන්නම දන්නවා. මේ අපි කතා කරන ප්ලෑනින් වලින් 110%ක්වත් මහ පොළොවේ නැහැ. ඒක ඔයාලට තේරෙන්නේ කවදා හරි ජොබ් එකක් ගත්ත දවසක් දැම්ම බය වෙන්න එපා. ඒ කියන්නේ මේ තියෙන දීර්ඝ කාලීන ප්‍රතිඵල බලලා මේ තියෙන ජාල විශ්ලේෂණය කරලා මූල්‍ය විශ්ලේෂණය කරලා පොළොවේ ව්‍යාපෘති කරන්නේ නැහැ කවුරු. ඒ හින්දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වෙනත් අංශයක ඔය මහ පොළොවේ හිටියා කියලා ගොඩක් දෙනෙකුට ඕවා ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අංශයේ තියෙන පොතක් බලලා ඉගෙන ගත්තොත් මිසක් ඒ අංශයේ තියෙන වැඩ කරලා ඒ කරන වැඩ වලින් ඔය බොහෝ දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා ඔක්කොම එකයි. ඒ කියන්නේ මේ මොන තනතුරක් දරුවත් මොන සේවයක හිටියත් මොන සේවයේ හිටියත් ඔයාලා එකම විදිහට තමයි මේ පේපර් දෙකට මුහුණ දෙන්න තියෙන්නේ. ප්‍රශ්න කාලේදී මේ පේපර් දෙක මේ ලිමිටඩ් එකයි ඕපන් එකයි එක දෙක නෑ. ඒක වෙනස්. ලිමිටඩ් එක අපි මේ කතා කරන්නේ ලිමිටඩ් එක ගැන සම්පූර්ණයෙන්ම. ඕපන් එක වෙනස්. ඕපන් එකේ අර පොදු පේපර් එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ලිව්වට පස්සේ වෙනම තියෙනවා. දැන් ඒක වෙනස්. ඒ කියන්නේ මම මේ කතා කරන කිසිම දෙයක් ඕපන් එකට අදාළ නැහැ. විවෘත තරංග විභාගයට අදාළ නැහැ. මේ සියලුම දේවල් අදාළ වෙන්නේ ක්‍රම සම්පාදන සීමිත තරංග විභාගයට විතරමයි. පටල ගන්න එපා. මෙතන කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ ඕපන් එක ලියන කෙනෙකු. ඒ කියන්නේ ලියන අය ඉන්න පුළුවන්. ඕපන් එක ලියන්න නම් 22ත් 28ත් අතර වයස සීමාව තියෙන්න බෑ. ඒකට රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. උපාධියක් තියෙන්න ඕන, ක්ලාස් එකක් තියෙන්න ඕනේ. ඒ අයට ලියන්න පුළුවන්. ඒකට ඒ අයට මේවා නැහැ. ඒ අයට වෙනම තියෙනවා. දැන් අපේ මේ පන්තියේ ඒවා කෙරෙන්නෙත් නැහැ. අපේ මේ දේශන සම්පූර්ණයෙන්ම සූදානම් කරලා තියෙන්නේ සීමිත තරංග විභාගයට මුහුණ දෙන අයට විතරමයි. ඒකට විවෘත තරංග විභාගයට වෙනම තියෙනවා. ජනිසර්ගේ වෙනම ක්ලාස් තියෙනවා ඒවට. ඒකට ඒවට ඔබතුමාලා සහභාගී වෙන්න. එහෙම කවුරුහරි ඉන්නවනම් හරි වෙන කවුරුහරි ඉන්නවනම් ඒකට සහභාගී කරවන්න. මේ අපි මේකෙදි මේ කතා කරන්නේ සීමිත තරංග විභාගය ගැන විතරයි. හොඳයි. එහෙනම් දැන් පේනවනේ ඔය ටික ලිව්වනම් ලකුණු 100ම තියෙනවා. එතන ඔබ ගත්තාම මේ පැත්තට ලිපෙවට 45ක් තියෙනවා. එතකොට අනිත් පැත්තට
තිබ්බද මේක ප්‍රශ්නයක්. තනි ප්‍රශ්නයයි ලකුණු 100යි. ගිය අවුරුද්දේ පේපර් එක මං ගුණ නැහැ කියලා. ගිය අවුරුද්දේ පේපර් එකේ ආවේ මෙහෙම එකක් නෙවෙයි. නේ 2012 මාත් 2012 ලිව්වා ඇත්තට. මාත් 2012 ලිව්වා. 2012 මං තේරුන්නේ නැහැ. 2012 මට ලකුණු 189ක් තිබ්බා. 192කින් තමයි 2012 ගත්තේ. එතකොට දැන් කාටද කියන්න පුළුවන් දැන් මෙයා මේ කියන්නේ මෙයා මම මේ දැන් අපි අර හැමෝම කියනවා ලකුණු 3ක් අඩු වුණා දෙයක් අඩු වුණා එහෙම නෙවෙයි කියන්නේ. ඇත්තටම මං ওই ලකුණු 3ක් අඩු වුණාට මං හිටියේ 14 දෙනෙක් පිටිපස්සේ. ඒ කියන්නේ ලං වෙලාවක් නැහැ. 14 දෙනෙක් පිටිපස්සෙන් තමයි ලකුණු 3ක් අඩු වුණාට 14 දෙනෙක් පිටිපස්සෙන් හිටියේ. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2018 අවුරුද්දේ 208න් තමයි මට මතක විදිහට ගත්තේ. හැබැයි මේ බොහොම අඩු ලකුණු සංඛ්‍යාවක්. ඒ කියන්නේ ලකුණු 10ක් 15ක් ඇතුළත තමයි බහුතරයක් දෙනා ඉන්නේ. ඒ කියන්නේ 208 කියන්නේ ලකුණු 70ක් විතර නේ. ඒ කියන්නේ හරියටම 70 ගන්න බලාපොරොත්තු වෙන්න අපි 80කට විතර ලෑස්ති වෙමු. ලකුණු 80ක් ගන්නවා කියලා පේපර් එකට. දැන් ලේසියිනේ මේ මෙතනම 45ක් තියෙනවා. පේපර් එක ගත්තාම මෙතන 45ක් තියෙනවා. ලකුණු 80කට සූදානම් වුණාම 70ට එන්න පුළුවන්. අපි කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ හතර ගල් ගහුවොත් තමයි පොල් ගහක රොඩින්වත් යන්න පුළුවන් වෙන්නේ. හතර ගල් ගහන්න ලෑස්ති වෙමු. අපි මයික් එක කපෝට් කරමු. ඉතල කළා කියන්නේ මයික් ඕක මේ කරක් වෙයි. I think හැමෝම මේ කතා කරන්න ඕනොත් විතරක් මයික් එක ඕන් කරගෙන සාමාන්‍යයෙන් ඕෆ් කරලම තියන්න. හරි. ඒක හොඳයි. කොහොමද? හරි. එහෙනම් මේ මම කියන්නේ 2018 පේපර් එක ගත්තාම 2018 පේපර් එකේ තිබ්බේ මූල්‍ය විශ්ලේෂණ. දැන් නමට බය වෙන්න එපා. මූල්‍ය විශ්ලේෂණ කියන්නේ අපි දැන් ඉස්සරහා පාඩම් වල ඉගෙන ගන්නවා පොඩි ගණන් ටික. ගණන් කිව්වට බය වෙන්න එපා. මේ මොකක්ද ත්‍රිකෝණමිතිය ඒ වගේ ඒවා නෙවෙයි. කොහොම සරල ගණන් කිරීම. එකතු කිරීම වැඩි කිරීම හැමෝටම පුළුවන්. කොම්පියුටර් දාරින් එකතු කිරීම වැඩි කිරීම තියෙන ගණන් කීපයක්. සූත්‍ර කීපයක් තියෙනවා. අන්න ඒ සූත්‍ර ටික දාලා තිබ්බේ සුළං බලාගාරයකෝ ජල විදුලි බලාගාරයක මට මතක විදියට සුළං බලාගාරයකෝ ජල විදුලි බලාගාරයකෝ දීලා ඒකේ එක අවුරුද්දෙන් අවුරුද්ද කොච්චර ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවද ඔයගේ විස්තර ටිකක් දීලා පොඩි ගණනය කිරීම ටිකක් දීලා මේ ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා. ඔයාලා දන්නවද? ගණනය කිරීම විතරක් කරත් මම හිතන්නේ එතන පළවෙනි කොටස තිබ්බේ ගණනය කිරීමක් කරන්න. ගණනය කිරීම හරි ගිහිල්ලා හරියට උත්තරය ආවනම් ගණනය කිරීම හරි ගිහිල්ලා උත්තරේ ආවනම් ලකුණු 50ක් හරි 55ක් හරි හම්බුණා. මම හිතන්නේ මේ ඒ අවුරුද්ද ලියපු සමහරු නඩු දානවා කියලා තිබ්බ විභාග වාද්‍යවේන්තුවට. ඒ කියන්නේ අපි ලියුතරේ ඇයි එච්චර ලකුණු ඒ කියන්නේ එක ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොට ඇයි ලකුණු 55ක් දුන්නේ කියලා. ඉතින් ඒකට ඉතින් නඩු දාන්න දෙයක් තියෙනවා. ඒක මොනවා කරන්න තමන්ට උත්තරේ ගන්න බැරුව නම් 55ම නැහැ. සූත්‍රයක් විතරයි තියෙන්නේ. සූත්‍රයක් තියෙනවා. සූත්‍රයට අගයන් ටික ආදේශ කරලා උත්තරේ ගන්නකොට ලකුණු 55ක් දීලා තිබ්බා. හැබැයි ඉතින් 55 හෝ බිඳුවනේ. තාමත් භයානකයි. උත්තරේ ආවේ නැත්තම් බිඳුවයි. ආවනම් 55යි. නේ? එතකොට පැයෙන් ලියන්න ඕන. ඊට පස්සේ ඊළඟට ඔය ඕකේ අහලා තිබ්බා වගේම චූටි පොඩි ප්‍රශ්න ටිකක් ඒකටම සම්බන්ධ කරලා එක ප්‍රශ්නයක් අහලා තිබ්බේ ඒකටම සම්බන්ධ කරලා අහන්න පුළුවන්. එතකොට ඇත්තටම විභාගයට ඔය විෂයානුබද්ධ අධ්‍යයනයකට අහන්න පුළුවන්. අර මං කිව්ව ගිය අවුරුද්දේ අහපු 2018 අහපු මූල්‍ය විශ්ලේෂණයක් හරි. නැත්තම් මේ කියන ජාල විශ්ලේෂණයක් හරි. තව අපි ඉදිරි දින කීපෙදී කතා කරනවා තව ටූල් ටිකක්. අපි මේ ටූල් ටික ඉක්මනටම කතා කරනවා. බය වෙන්න එපා. තව මාසයක් යන්න කලින් අපි ඔක්කොම ටූල් ටික කතා කරලා ඔයාලා අර මූලික දැනුමෙන් සම්බන්ධ කරනවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඒතකොට මේ පේපරේ තනියම කරන්න පුළුවන්. හරි. එතකොට මේ ටූල් ටික කතා කරපුවාම ඒ ටූල් ටික කතා කරාට පස්සේ ඒ වගේ එකක් තමයි එන්නේ. දැන් ගොඩක් වෙලාවට ඉතින් ඔයාලට තියෙනවනේ SWOT analysis එකක් මේ ලකුණු 50ක් දීලා අහන්න නැති වෙයි. කියන්න බෑ ඒකත් අහන්නත් පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පේපර් දෙක හැදිලා තිබ්බේ. ඉතින් මම ඔය ඔක මුලින්ම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියන එක. ඔයාලට පේනවද මේ පේපර් දෙකේ කොහේවත් පාඩම් කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. අර කිව්ව මූලික දැනුම ඔළුවට දාගත්තා නම් ලියන්න තියෙන්නේ. හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් අර දැනුමේ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔක්කොම ටික ඔළුවට දාගත්තාම වැඩේ යන්න පුළුවන්. හොඳයි. එතකොට එහෙනම් වැඩේට දැන් සූදානම්ද? ලෑස්තිද? මම හිතන්නේ හැමෝම අපි දැන් අද පාඩම් කරලා අද ඉඳන්ම පාඩම් කරනවා. දැන් හෙට වෙදි ජනිත් සර් මේකේ වීඩියෝ එක දායි අද හරියට හරි. ඒතකොට ප්‍රසන්ටේෂන් එකක් අපි ලබා දෙන්න. එතකොට දැන් මේ ඉන්න අතර මේක ලියන්න දඟලන්න ඕනේ නැහැ. කෙටි සටහනක් අවශ්‍ය නම් ප්‍රසන්ටේෂන් එක යන අතර ඔයාලගේ ටියුට් එකේ පොඩ්ඩක් සටහනක් දාගත්ත කමක් නැහැ. අර ඉස්කෝලේ වගේ මේක මම සටහන් දෙන්නේ නැහැ. මේක ව්‍යාපෘතියක් යනු මේ වේ. ඔයාලට ඕන ඔක්කොම ටික ප්‍රසන්ටේෂන් එකේ තියෙනවනේ. දැන් ප්‍රසන්ටේෂන් එකක් හදද්දි සාමාන්‍යයෙන් අපි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අපි දන්නවා මේ ඔය කියන්න ඕන ඔක්කොම ප්‍රසන්ටේෂන් එකට දාන්නේ නැහැ. හැබැයි මම මේකේ පුළුවන් තරම්
ඔයාට නෝට් එක ලියා ගන්න පුළුවන් වෙන්න ප්‍රසන්ටේෂන් එක හදලා තියෙනවා. ලේසි එතකොට. ඔයාලට අද දැන් මේ වෙලාවේ මේ ඕක ලියා ඉන්න දඟලන්න දෙයක් නැහැ. ඔයා මේ මං කියන ඒවා ටික හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එක හම්බුනාට පස්සේ ඒකේ නෝට් එක සම්පූර්ණ කරගන්න. එහෙනම් වඩා හොඳ කියලා මට නැත්තම් මේ වෙලාවේ ලියන්න ගියොත් එහෙම අහගෙන ඉන්න එක නැතු යනවා. අපිට මං කිව්වර වැදගත් වෙන්නේ මේ අහගෙන ඉන්න එකට ඔළුවට දා ගන්න එක වැදගත් වෙන්නේ. එතකොට තමයි විභාගය. අපි අර සාමාන්‍ය කැම්පස් වල කියන්නේ ගිරව දාලා ගිහිල්ලා විභාගයට ඉඳගත්තා විතරයි ගිරව් ටික පියඹල යනවා. අන්තිමට ගිරව් නැහැ. එතකොට පාඩම් කරපු දේවල් නෑ මතක. ඔය පරණ උගන්වපු දවසක හරි මතක තිබ්බ දෙයක්. ඇත්තටම මං උනා සමහර මේ සබ්ජෙක්ට් වලට A level උගන්වපු පන්තියේ ටීචර් උගන්වපු එක මතකයි කැම්පස් එකේ දවස් 15 සෙමෙස්ටර් එකේ ඉගෙන ගන්නට වඩා. ඉතින් ඒ වගේ අපි යන්නේ නැහැ මේ ඒ දැන් ගියත් අන්තිමට නෝට් එක පාඩම් කරන්න යන්නේ. ඒ පාඩම් කරපුවා අමතර. ගිරව් ඉගලෙනවා විභාගෙට ගිහපන්. ඒ හින්දා ගොඩක් අඩ ප්‍රශ්න තියෙනවා ඒ ගිරව් ඉගලෙන එක තමයි. ගිරව් ඉගලෙන්නේ නැති වෙන්න ඔළුවට දහ ගන්න. ඒතර මතක් වෙනවා. අර කිව්වේ පළවෙනි දවසේ කිව්වේ ඒක නේද? අර පාට තිබ්බේ. අතන රතු පාටින් තිබ්බේ ඒක. අපිට අර මතක අන්න එහෙම මතක් වෙනවා. ඒ හින්දා මේ වෙලාවේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඒතර දැන් සමහරු වීඩියෝ එක බලලා කරන අය තින්ද ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක බලුවා හොඳ නිදහස් තැනක් අරගෙන වීඩියෝ එක අහන්න. ආයෙත් දැන් අද පාඩමට සහභාගී වෙන අය වීඩියෝ එක බලන්න තව පාර. එතකොට ඉතින් ඔය ටිකක් ඔය රෑ වෙලා 12න් පස්සේ වගේ ඔයාලට ඔක මේ දැන් බැලුවොත් අමතර ඩේටා වීදුමුකුත් නැහැනේ. හරි. මොකද මේ එතකොට එහෙනම් දැන් ඔන්න මානසිකව ඔයාලා සූදානම්. දැන් භෞතිකව සූදානම් වෙන්න ඕන. භෞතිකව කොහොමද සූදානම් වෙන්නේ? ලස්සන ඇඳුමක් ඇඳින්න එහෙම නෙවෙයි. භෞතික සූදානම් වෙන කෙනා දැන් විභාගයට ඉස්සෙල්ලා ගන්න ෆයිල් කවර් 3ක්. අරන් ඉවරලා ලියන්න විෂයන් 3 උටින්. ගැසට් එකේ තියෙන විදිහට විෂය අන්තර්ගතය ලියන්න. මං කරේ එහෙමයි. මං කරපු හැටි කියන්නේ. ඒතර ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. මං කරේ ෆයිල් කවර් 3ක් ගත්තා. ලිව්වා පළවෙනි එක අවබෝධය, ක්‍රම සම්පාදනය, විෂයානුබද්ධ අධ්‍යයනය කියලා ලියලා ගැසට් එකේ print out එකක් කරන් ඒ කොටස ඇලෙව්වා. අවබෝධය කියනට එන්නේ මොනවද කියලා තියෙනවනේ. ඒ කොටස ඇලෙව්වා පිට කවර් එක. ඊට පස්සේ කාලයත් ඇලෙව්වා යටින්. මේකට පැයයි, මේකට පැය දෙකයි. ඒකත් ඇලෙව්වා. දැන් ඔන්න පිට කවර් ලෑස්ති. ඒතකොට දකින්න සැරේට ඔයාගේ ඔලුවට යනවා. අවබෝධයට මොනවද එන්නේ? විෂයානුබද්ධ අධ්‍යයනට මොනවද එන්නේ? මේවා මොනවද? ඒතකොට දකින්න සැරේට එනවා. ඊට පස්සේ අපි දෙන ටියුට් ලස්සනට අමුණලා ඒකට තියාගන්න. ප්‍රසන්ටේෂන් එක අමුණ ගන්න අවශ්‍ය නම් ඒ කියන්නේ ටියුට් එක ලිව්වට පස්සේ ආයෙ ප්‍රසන්ටේෂන් එක ඕනේ නැහැ. ඕන නම් ඒකත් වෙනම තියාගන්න. එතකොට ඒ වගේ ඔයාලට අවශ්‍ය නම් තව ඔයාලට අපි අමතර කරුණු දෙනවා. ඉතින් print out එකක් එහෙම ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒවත් අරන් තියාගන්න. මොකද ඔය අපිට online ඕක බලනවා කියලා හිතුවට ඕක online බැලෙන්නේ නැහනේ. වඩා හොඳයි print out එකක් අරන් අමුණලා තියාගන්නවා. ඊට අමතරව ඉතින් ඔයාලා තව අනික් යාළුවොත් එක්ක කතා කරලා බලන්න එයාලට සමහරට වෙන ක්ලාස් වලට යන අය ඇති ඉතින් ඒ ගන්න. හැබැයි ඉතින් මං කියන්නේ මේ අපේ ක්ලාස් එකට මගේ ක්ලාස් එකට එන්න කියලා නෙවෙයි මං කියන්නේ ක්‍රම සම්පාදන විභාගයට පාස් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ එක්සෑම් එක ලියලා පාස් වෙච්ච ක්‍රම සම්පාදන සේවයේ අය කරන ක්ලාස් එකකට ඔයාලා සහභාගී වුණොත් ඒ අයගේ අත්දැකීම් ගන්න පුළුවන්. නැත්තම් දැන් සමහර මම ඇත්තටම කිසිම පන්තියක් විවේචනය කරන්නේ නැහැ. එක එක්කෙනා පන්ති කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම පන්තියක දැන් සමහර පන්තිවල තියෙනවා අර කොහේ හරි තියෙන පොතක දැනුම අරගෙන එහෙම කියවනවා. ඒක කියවන්න පන්තියකට යන්න ඕනේ නෑනේ. ඔයාටත් ඔය ඉන්ටර්නෙට් එකේ ගිහලා සර්ච් කරලා බලුවොත් එහෙම මොකද what is planning ගොඩක් සිංහලට ඉංග්‍රීසියෙන් තියෙන්නේ. සිංහලෙන් තියෙන්නේ ඔය මේ මොකද මේ විකිපීඩියා වලම අර සිංහල එක මොකද ඉංග්‍රීසි එකම ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා සිංහල ඔය දැන් Google Translate එකෙන් වගේ. ඒ අර නැත්තම් ගොඩක් වෙලාවට සිංහල පොත් හොයාගන්න අමාරුයි. ඒ හොයාගත්තත් ඒ වගේ එක ඒවට ලියපුවා තියෙන්නේ. ඉතින් ඒතකොට මේ එහෙම හොයාගෙන දැනුම ලබා ගන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ දැන් දැනුම කොච්චර තිබ්බත් ඕක ලියා ගන්න වැඩි තියෙන්නේ. ඒ හින්දා ඒ ලියපු පේපර් ලියන ඒවත් අර ෆයිල් එකටම අමුණ ගන්න. ඔයාලට යාළුවොත් එක්ක කතා කරන්න, යාළුවා ගිය පන්තිත් එක්ක කතා කරන්න, එයායන් ගත දැනුම මේ හුව මාරු කරගන්න. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඊට අමතරව දැන් ඔයාලගේ දැන් මේ ඔෆිස් වල ඇති. ඔයාලගේ ඔෆිස් වල ඇති සැලසුම් අධ්‍යක්ෂකවරු, ඊට අමතරව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, සහකාර අධ්‍යක්ෂ එයාලා ගිහලා හම්බෙන්න පුළුවන්. ඕපන් එකේ ඇති, ලිමිටඩ් එකේ ඇති. එයාලත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ ප්ලෑනින් ගැන ප්‍රැක්ටිකල් අවබෝධයක් ගන්න පුළුවන් වෙන. එතකොටනේ මේ දැන් මේ විෂය කවුරු මං කිව්වා. දැන් මගේ තියෙන ඔක්කොම අධ්‍යක්ෂකින් ටික කියන්න ගියොත් එහෙනම් මට පාඩමක් කරන්න වෙන්නේ නැහැ නේ. මගේ පාඩමට අදාළ ටික තමයි කියන්නේ මේ වෙලේ. දැන් අද මේ ඔයාලා දැන් මට තාම
තාම නම් කිඹුන් ගියේ නැහැ. කට්ටිය බයිනවත් දන්නේ මොනවා මේ මනුස්සය මොනවා කියනවද දන්නේ නැහැ. දැන් මේ වෙන කිය මේ කීකේ ඉන්නේ. අපි ආයේ පාඩම ඉගෙන ගන්න කියලා. ඒනොට ඇත්තටම පාඩමට වඩා මේ මූලික දේවල් ටික මම හිතනවා වැදගත් කියලා. ඔයාලා ඉස්සරහට තියලා ඒ හින්දා මේ කාලේ ගැන බයින්න එපා. අපි කොහොමත් මොන ප්‍රශ්න ආවත් ඔයාලගේ මේ විෂය නිර්දේශය කවර් කරන්න අපි සූදානම් වෙන්න ආවේ. ඒ ගත්ත වගකීම මොනවා වුණත් ඔයාලා වෙනුවෙන් ඒක ඉටු කරන්න අපි ලෑස්ති. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කාලය පැයද දෙකද තුනද හතරද කියලා ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ කොහොම හරි අපි රෑ නිදිමනාගෙන හරි ඔයාලා වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කරනවා. ඉතින් අපි විශ්වාස කරන ආවේ. ඉතින් අපි විශ්වාස කරලා ඒ වගේම ඔයාලා අපිත් එක්ක වැඩ කරන් ඉන්න අය නේ. නේද? හෙට අනිද්ද මෙතන ඉන්න 46 දෙනෙක්. අපේ ප්‍රාර්ථනාව ඒකයි. මෙතන ඉන්න 46 දෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් ඉන්න අය. පොරොන්නරු පැත්තේම එනවනම් ඕන පුරපාඩු තියෙනවා. අපි ලෑස්ති කරලා ලෑස්තිලා ඉන්නේ ඔයාලා පිළිගන්න. ගොඩක් අය අතරම මේ වගේ පළාතවල තමයි එන්නේ. මොකද කොළඹ හැමදේම සම්පූර්ණ වගේ පුරපාඩු පිරලා තියෙන්නේ. එතකොට ඉතින් අමාත්‍යාංශලෙම ටිකක් තියෙනවා. ඔයාලට ওই පුරපාඩු ටික ගිහලා බලා ගන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන වෙබ්සයිට් එකේ ගිහලා බලුවා නම් පුරපාඩු ටික බලා ගන්න පුළුවන්. හරියටම නෙමෙයි ආසන්න වශයෙන් බලා ගන්න පුළුවන් කොහේ කොහෙත් පුරපාඩු තියෙන්නේ කියලා. ඉතින් අපි මේ අපිත් එක්ක වැඩ කරන්න එන කට්ටිය ලෑස්ති කරන එක්සෑම්. ඒ හින්දා මේ බොරු කරලා ආයෙ බෑන්නේ. ඉතින් දැන් බොරු කරලා ඉවරලා ආයෙ ඔයාලා අපිත් එක්ක හම් වෙන්න ආවම ඔයා අර මොනවද බොරු කියන්නේ කියලා නහන්නේ. එහෙම වෙන්න බොරු කරන්නේ නැහැ බයින්න එපා. ඔයාලට ඇත්තම දේ තමයි මේ කරන්නේ. හරි. ඒක තමයි ස්ක්‍රීන් එක ස්ලයිඩ් පේන මම හිතන්නේ ඒ කියන්නේ අපේ ඔයාලගේ කම්පියුටර් මොකක්ද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ බහුතරයක් දෙනාට පේනවා. කලාතුරකින් පේන්නේ නැත්නම් පොඩ්ඩක් බලන්න ආයේ ෆුල් ස්ක්‍රීන් එකේ ඉන්න එක ෆුල් ස්ක්‍රීන් නැති කරලා ආයෙ ෆුල් ස්ක්‍රීන් බලන්න ඔය වගේ කරපන්. මම කිය සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ එතකොට මේ දැන් ගොඩක් අයට පේනවා කියලා දාලා තියෙනවා. එහෙනම් මේ අනික් අයට ගැන එහෙම පේන්නේ නැති කෙනෙක් ඉන්නවනම් චුට්ටක් බලන්න ඔයාලගේ පැත්තම ප්‍රශ්න ඇත්තේ. හොඳයි. හරි. එතකොට දැන් ඒ වැඩ දෙකම හරි. දැන් ඔයාලා යනවා දැන් ඕම් හෙටම එනවා. දැන් හෙට නිමාවට දවසනේ. රටත් වහලා ලොක්ඩවුන් කරලා. හැබැයි ගොඩක් දෙනෙකුට ඔෆිස් එකේම යන්න ඇති. දැන් අපිට එහෙම නම් යන්න තියෙනවා. ඔව් දැන් මේ සමහරුන්ට එහෙම ප්‍රශ්නක් ඇති. සමහරට මේක අර හැබැයි ස්ක්‍රීන් ෂෙයාර් එක හැමෝටම පේන්න ඕනේ. මොකද ඒක මොන view එකේ තිබ්බත් gallery එක දාලා gallery view කියන එකුලත් speaker view කියලා තිබ්බත් මම හිතන්නේ මේ ස්ක්‍රීන් එක පේනවා. ෂෙයාර් කරාට පස්සේ මම දන්න විදිහට නම් පේනවා ඔයාලා ලොකුවට හැමෝටම. එහෙම පේන්නේ නැත්නම් කාට හරි speaker view නෙවෙයි අතට ෂෙයාර් කරපුවා පේනවා. speaker view එකද gallery එකෙන්ද කියලා අර මගේ රූපෙද නැද්ද කියන්නේ. ඊට අමතරව ඔයාලා මේ දකුණු පැත්තේ දැන් අනිත් අයගේ රූප ටික පේනවා. ඒක වලක්ව ගන්න ඕන නම් ඒකේ අර මෙහා පැත්තේ කෙළවරේම තියෙනවා මේක මිනිමයිස් කරන්න පුළුවන්. පොඩි තනි ඉරක් වගේ චූටි තියෙන. අන්න ඒක ක්ලික් කරා නම් මිනිමයිස් කරලා. එතකොට ඔයාලා අනිත් අයගේ රූප ටික බලා ගන්න. රූප කියන්නේ මොකක්ද ප්‍රොෆයිල් පික්චර් නේ. ඒව බලන්න ඕනේ නැහැ. එහෙනම් හොඳයි. මේ එතකොට මේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන් පේනවා. හොඳයි. හරි දැන් එහෙනම් වැඩේ වල ලෑස්ති. අපි මානසික සූදානම්, භෞතිකවත් සූදානම්. දැන් තියෙන්නේ වැඩේ කරගෙන යන්න. වැඩි කාලයක් අදින්න නැහැ. මාස 3නේ. මාස 3 වැඩේ කරගෙන යන්න. එතකොට මෙතන ඉන්න පුළුවන් සමහරට තවත් විභාග කරන අය පරිපාලන සේවා විභාගෙට ලියන දැන් ඔක්කොම විභාග දැන් එකට හැම අවුරුද්දෙම දැන් ඔහොම තමයි. මේ අවුරුද්දේ ඉඳන් හැම අවුරුද්දෙම ඔක්කොම එකට තමයි යන්නේ. ඉස්සර නම් ක්‍රම සම්බන්ධ සේවා දැන් ඔයා දැක්ක නේද? 2012 පස්සේ 18 තමයි විභාග තිබ්බේ. ඒක 18 තිබ්බ එකේ විභාගේ අපි ගත්තේ 20 අවුරුද්දේ. 20 අවුරුද්දේ තමයි ගත්තේ. ඉතින් ඔයාලටත් එහෙම වෙයිද දන්නේ නැහැ. අර මොකක්ද තියෙනවනේ මම නම් හිතන්නේ ඒක කියන්නේ මොකද ලබන අවුරුද්ද බඳවා ගැනීම නැහැ කියලා කියන්නේ මම හිතන්නේ නව බඳවා ගැනීම. මේව නව බඳවා ගැනීම නෙවෙයි. මේ පුරප්පාඩු තියෙන ඒවට බඳවා ගැනීම. ඒ වගේම ක්‍රම සම්පාදන සේවයට බඳවා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. සෑම් කාර්යාලයක වගේ පුරප්පාඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපි සුබ සිහින මවා ගමු. ලබන අවුරුද්දේම ඔයාලට මේකට එන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. ක්‍රම සම්පාදන සේවයේ තියෙන තනතුරු නාම තියෙන ඇත්තටම ඔයාලා මුලින්මපත් වෙන්නේ සහකාර දැන් ගොඩාක් වෙලාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ආවොත් එහෙම සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන. එතකොට දෙවෙනි පන්තියට එහෙම නැත්නම් දෙවෙනි ශ්‍රේණියට ගිහිල්ලා පස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලම දෙවෙනි පන්තියට දෙවෙනි ශ්‍රේණියට ගියොත් එයා නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක්. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. මම කිව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඊට පළාත් සභාවල ඊට අමතරව අමාත්‍යාංශවත් ඉන්නවා. එතකොට තුන්වෙනි මට්ටමේ බොහෝ තනතුරු සහකාර අධ්‍යක්ෂ. ඊළඟ දෙවන ශ්‍රේණියට ගියපුවම නියෝජ්‍ය අධ්‍යක්ෂ. ඊළඟට පළවෙනි ශ්‍රේණියට ගියපුවාම අධ්‍යක්ෂක. ඊට අමතරව අමාත්‍යාංශවල වගේ අධ්‍යක්ෂ ජෙනරාල්ලත් ඉන්නවා ක්‍රම සම්පාදන. ඊට අමතරව සමහර ආයතන තියෙනවා ලේකම්වරු ඉන්න තැන. ඒ කියන්නේ ඒකට ඒකේ හැම තනතුරක්ම කියන ලේකම් කියලා. එතකොට
සහකාර ලේකම්, නියෝජ්‍ය ලේකම් වගේ තියෙනවා තුරුච්ච පොඩි ආයතන කීපයක් තියෙනවා. ඒ ආයතන වල ඉන්න හැමෝටම කියන්නේ ලේකම්ලා කියලා. ඒකට ගොඩාක් තැන්වල දැන් සමහර දැන් කොමසාරිස්රු වගේ ඉන්න ආයතනක් තියෙනවා. ඒක සමහර ආයතන තියෙනවා. ඉතින් ඒ වගේ ආයතන වල නමේ යම් වෙනසක් වෙනවා. අපේ බහුතරයක් දෙනා ඉන්නේ අධ්‍යක්ෂකරු ඉන්නේ. සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ජෙනරාල්. ඊට අමතරව ඔයාලට වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන් මේ වෙද්දී අමාත්‍යාංශ ලේකම්වරු 3 දෙනෙක් මේ වෙද්දී වර්තමානයේ සේවය කරනවා. අමාත්‍යාංශ ලේකම්වරු 3 දෙනෙක් ක්‍රම සම්පාදන සේවය. ඔයාලට ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඔය තනතුරු එක පුරාපාඩු තියෙන්නේ කොහෙද, කීයක් තියෙනවද, කොහෙද තියෙන්නේ කියලා තියෙනවා. ඔය ටික ඔක්කොම බලන්න පුළුවන් රාජ්‍ය පරිපාලන වෙබ්සයිට් එකට pub.gov.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මම link එකකුත් දාලා තිබ්බා අපේ group එකේ උඩ ඇත්තේ. මුලින්ම ආපු අයට මේ බලන්න පුළුවන්. එතකොට මේ සමහර ජනිස්ස දායි එක ආපහු. එතකොට මේ ඒ වෙබ්සයිට් එකට ගිහින් නැත්නම් ඔය දැන් වෙබ්සයිට් එකට ඔයාලා හැමදාම යන වෙබ්සයිට් එකනේ ඕකේ ගිහලා සේවා යටතේ ක්‍රම සම්පාදන සේවයට ගිහින් ඔය ඒ විස්තර ටික ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් වැඩේ තියෙන්නේ අකණ්ඩව වැඩේ කරගෙන යන්න ඕනේ මාස 3ක්. එච්චරයි. මාස 3ක් ඔය වැඩේ අල්ලගෙන යන්න අපි ලෑස්තිලා විභාග දෙකක් හරි 3ක් හරි කරනවා නම් ඒ කමක් නැහැ. හැම එකම ලෑස්ති වෙන්න ඕනේ. අපිට කියන්න බෑනේ මේක විතරක් කරන්න කියලා. ඔයාලට සූදානම් වෙන්න පුළුවන්. විෂයන් 3ටම හරි. පරිපාලන සේවා ක්‍රම සම්පාදන සහ සමාජ ගණකාධිකාරිය දාලා ඇති 3ටම ලෑස්ති වෙන්න පුළුවන් නම් 3ටම ලෑස්ති වෙන්න කමක් නැහැ. හැබැයි ඉතින් උන්ට ඒ කියන්නේ කැපවීමෙන් වැඩේ කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ අවස්ථාව නැති වෙන එක විතරයි. දැන් සමහරු ඉන්න පුළුවන් එක අවස්ථාවක් ලියලා ඉන්න අය. 2010 ව්‍යවස්ථාව යටතේ 12 හරි 18 හරි ලියපු කෙනෙක් ඉන්නවනම් මේ ඔයාගේ අන්තිම අවස්ථාව. මේ සැරේ ආයෙ අලුතෙන් ව්‍යවස්ථාවක් ආපු දවසක ලියන්න පුළුවන්. දැනට අන්තිම අවස්ථාව. මේක තාම එකක් කරලා ලියලා නැති අයගේ එක අවස්ථාවක් තියෙනවා. ඉතින් කමන්නේ නැහැ නේ එක අවස්ථාවක් කොහෙ නිකන් බලන්නත් එක ලියනවා කියලා ලියන්න එපා. එක අවස්ථාවක් ලියපු අය තමයි දන්නේ කොච්චර පීඩනයක් තියෙනවද කියලා ඊට පස්සේ. හරි. ඒ හින්දා එහෙම මේ ලෑස්තිලා දිගටම කරගෙන යන්න පාඩම් කරන්න කියලා නෑ අමතර කටපාඩම් කරගන්න දෙයක් නෑ ටියුට් එක සම්පූර්ණ කරගන්න ගෙදරදී මම හිතන්නේ වීඩියෝ එක බලලා ටියුට් එක සම්පූර්ණ කරගන්න එක වැදගත් වෙනවා සහ ප්‍රසන්ටේෂන් එක බලලා දැම්මම ඔළුවට දාගන්න එතකොට වෙන මොකක් කරන්න දෙයක් නෑ අපි ඔය ගෲප් එකට දානවා ජනසර් ගෲප් එකට දායි ඒක ආටිකල් වගේ තියෙන ඒවා බලන්න ගිහිල්ලා ලින්ක් වගේ දේවල් දාන්න පුළුවන් ඒ දේවල් දාපුවාම ඒවත් බලන්න බලලා කටපාඩම් කරගන්න එපා මහ බැංකු වාර්තාව කටපාඩම් කරන්න ඕනේ නැහැ මහ බැංකු වාර්තාව ඉතින් වෙලාවක් තියෙනවා නම් කියවුවට කමක් නැහැ මොකද මහ බැංකු වාර්තාවේ මට ලියන ක්‍රමය ගැන අවබෝධයක් එනවා ඔයාලට දැන් අපි දැන් රචනය දැන් මේකේ ගත්තොත් එහෙම මේකේ රචනය හා සාරාංශය ලියලා දාලා ලියන්න බැරි වුණොත් ශෛලිය එක නැති වෙනවද ලියන්න බැරි වුණොත් කියන්නේ එකම විෂයක්වත් ලිව්වේ නැත්තම් ඔයාගේ ඇඩ්මිෂන් එක පරිස්සම් කරලා තියාගන්න. ඇඩ්මිෂන් එක පරිස්සම් කරලා තියාගන්න. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයා ඇඩ්මිෂන් එක ඉදිරිපත් කරන්න මම ලිව්වේ නෑ කියන. ඒක තමයි වැදගත් දේ. මොකද මේකේ තියෙන්නේ පෙනී සිටිය නොහැක කියලා. ඉල්ලන්න බෑ කියන හැබැයි ඔයා එක විෂයකට හරි පෙනී සිටියොත් පෙනී සිටියා තමයි. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා පළවෙනි දවසේ තියෙන අවබෝධය. අවබෝධය පේපර් එකට ලියනවා. ලියලා ඉවරලා ඊටින් පස්සේ ලියන්න නැතුව ඉන්නවා. එහෙම එන අවස්ථාවක් නැති වෙනවා. හරි. ඒ අර අතේ තියාගෙන හැබැයි ඉතින් අර ඔක අර උපු කරගන්න බැරි වුණොත් ලිව්වද නැද්ද කියලා ඒ හින්දා ඇඩ්මිෂන් එක තියන්න. ඇඩ්මිෂන් එක අතේ තියනවා කියන්නේ ඔයා ලියලා නැහැ. නේ පෙනී සිටිය නොහැක කියලා තමයි තියෙන්නේ. ඒ හින්දා මේ දැන් සමහරව අන මෙඩිකල් ගිහින් දෙන්න ඕන තරම් නෑ මේ නෑ. එහෙම අවශ්‍ය නැහැ. මෙඩිකල් ගිහින් දෙන්න අවශ්‍ය නැහැ. ඇඩ්මිෂන් එක තියා ගන්න පරිස්සමෙන්. ඊට අමතරව තව කෙනෙක් කතා මේ මේක ලියලා සමත් වුණ කෙනෙකුට පරිපාලන සේවය ලියන්න පුළුවන්. ඇයි SL එකේ ලියන්න පුළුවන්? ඒ කියන්නේ ඔය ඕන එක්සෑම් එක. පරිපාලන සේවය ලියපුවාටත් කැමති නම් මේක ලියන්න පුළුවන්. මේක ලියපුවාට පරිපාලන කියන්නේ මේ එක්සෑම් එක ලියන්න පුළුවන් MN කාණ්ඩේ. MN 1 ඉඳන් 7 වෙනකන් ඉන්න අයටයි ඊට අමතරව SL එක අයටත් පුළුවන්. පරිපාලන සේවය කියන්නේ SL එකයි. හරි. එතකොට මේ SL එකේ අයට මේක ලියන්න පුළුවන්. ආයෙත් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේක. මගේ විෂයට අදාළ නොවුනත් මම ඉතින් ක්‍රම සම්බන්ධ සේවය ඉන්න කෙනෙක් ඉන්න මේක කිව්වට කමක් නැහැ. ඒ තමයි මේ අවබෝධයේ පේපර් එකට රචනය හා සාරාංශය එනවද කියලා ලොකු කලබලයක් තියෙනවා මේ දවස්වල. දැන් ඔයා ගැසට් එක බැලුවොත් ගැසට් එකේ නම් තියෙන්නේ ඡේදයක් දීලා ප්‍රශ්න අහනවා කියලා. එතකොට 2018 පේපර් එක මට මම ලියපෙකනේ 2000 මම ඇත්තටම 2012 ලියුවා දැන් මට මතක නැහැ 18 පේපර් එකේ මට හොඳටම විශ්වාසයි රචනයේ තිබ්බේ නැහැ හැබැයි
ඡේදයක් දීලා ප්‍රශ්න අහනවා කියවම ඡේදයක් දීලා ඒක සාරාංශ කරන්න වගේ එකක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් කියලා කියන්නේ. දෙන්න පුළුවන්නේ. හැබැයි රචනයක් දෙන එක දැන් පරිපාලන සේවා ගැසට් එක බලුවොත් ඔයාලට පැහැදිලිවම පේනවා රචනා ගැන තියෙනවා කියලා. මේක එහෙම කියන නැහැ. ඒ වුණාට දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයිත් එක්කම එහෙනම් අර ඉන්ටර්නෙට් එකේ තියෙන 2012 පාස් පේපර් එක මොකක්ද කියලා. අවබෝධයේ පාස් පේපර් එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔයාලට සර්ච් කරොත් මොකද්ද SLPS පාස් පේපර් එක සර්ච් කරපුවම එනවා පේපර් එක. ඒකේ මේ පේපර් දෙක හරි. ඒ පේපර් දෙක ඔය මම ඔය පෙන්නපු දෙක ඔය විදිහම තියෙනවා. ඒ වුණාට ඔය 2012 පේපර් එකේ මේ ඔයගේ තියෙන සිංහල පේපර් එක මොකද්ද අපි අවබෝධයේ පේපර් එකේ රචනයකුයි සාරාංශිකුයි ලියන්නත් තියෙනවා. දැන් ওই පේපර් එක කාටවත් ගෙදර ගේන්න දෙන්නේ නැහැ. මොකද අර ඡේදයෙන් ප්‍රශ්න අහන ඒවා කොහොමත් හැම අවුරුද්දම ඇවිල්ලා තියෙනවා. ඒ ටික ලියන්න තියෙන්නේ එතනම. ඒ හින්දා කාලඟවත් ওই පේපර් එක ගෙදර නැහැ. ඉතින් මට හරියටම මතක නැහැ. ඒ වුණාට මොකද්ද බොහෝ දෙනෙක් දැන් මගේ මාත් එක්ක එක්සෑම් ලියපු අය එහෙමත් මම කතා කරා. දැනට එක්සෑම් දීලා පාස් වෙච්ච අතට ඒ අයත් එයාලා කියන්නේ ඔය පේපර් එක සත්‍ය පේපර් එක නෙවෙයි කියලා ඔය 2012 කියලා පෙන්නන්නේ. ඒක ෆේක් පේපර් එකක්. ඒ කියන්නේ ෆේක් පේපර් එකක් කියන්නේ වෙන මොකක්ද සේව් එක පේපර් එකක් කරන් හදලා දාපු එකක් කියලා. ඉතින් මට ඒක ගැන මට 100%ක්ම තහවුරු කරන්න මොකද මට හරියටම මතක නැහැ. මොකද මම 2012 ලියලාදී දැන් ඇත්තටම 2012 ලියලා කියන්නේ දැන් අවුරුදු කීයක්ද නේ 2012 ලියලා කියන්නේ අවුරුදු 10 මේ අවුරුදු 8ක් විතරනේ. 8ක් 9ක් නේ දැන් අපි වයස ඉන්න මතක නැහැ. හැබැයි 2018 තිබ්බ නෑ ඒක විශ්වාසයි. හරිද? 18 තිබ්බේ ඡේදවලින් ප්‍රශ්න අහන ඒවා තමයි තියෙන්නේ. මුළු පේපර් එකෙම තිබ්බ ඒවා තමයි පැය දෙකක් තියෙනවනේ. පැය දෙකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරේ සහ ඔය පේපර් ගැන, පාස් පේපර් ගැන, අනුමාන පේපර් ගැන හොඳ අවබෝධයක් තියෙනවා අපේ ජනිස් සර්ට. ජනිස් සර් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වලට කියයි පෙරහුරු ප්‍රශ්න පත්‍ර කතා කරයි. ඒ වගේ එතුමා ඒ සම්බන්ධයෙන් ඔයාලට පැහැදිලි කරයි. හරි. එහෙනම් ඉතින් අපි වැඩේට යන්නේ පැයක විතර කාලයක් ගියා. හැබැයි අතරම මේ පැය අපතේ ගියා කියලා හිතන්න එපා. මේ පැයෙන් ඔයාලට යම් අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. පොඩි අනිකන් අර මං කිව්වාගේ අර පාරවල් ටික බෙදෙන තැන ඇවිල්ලා පාරේ හොයාගන්න බැරුව හිටපු අයට පොඩි අවබෝධයක් එන්න ඇති. දැන් මම කරනවද නැද්ද කියලා. බොහෝ දෙනෙකුට කරන්න බෑ වගේ වැනි හිටපු අයට දැන් හිතනවා ඇති මට කරන්න පුළුවන් කියලා. එහෙම හිතුනොත් හරි. එතකොට දැන් බය වෙන්න එපා. දැන් සමහරු කී මම අහලා දිනවා මේ සැරේ ගොඩක් ප්ලෑනින් ලියනවන්න කියලා. ඔව් ඉතින් හැමදාම ප්ලෑනින් ලියනවා කට්ටිය. මොකද ප්ලෑනින් 46 දෙනෙක් තියලා 46 දෙනෙක් තෝරගන්න නම් මෙච්චර මානසික දෙයක් නැහැනේ. 46 දෙනා නම් විභාගෙ ලියන්නේ 46 දෙනාම ගන්නව නම් අපිට ඉතින් ගිහිල්ලා මොනවා හරි ඔය ඕකේ තියෙන අර හිතට එන ප්‍රශ්න ටික ලියලා එන්න තියෙන ලකුණු 40 ගන්න. ලකුණු 40 අරන් බැරි ඒක ඔයාලා එහෙම හිතන්න එපා. තව කෙනෙක් අහලා තියෙනවා ඇප්ලයි කරන විදිහක් කියන්නේ ඇප්ලයි කරන්න ඇත්තටම ඔය ඔයාලා ගෲප් එකේ ලින්ක් එක තියෙනවා. නැත්නම් විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පාසල් නොවන විභාග ආයතන කිරීම කියන එකට ගියපුවාම ඔයාලට තියෙනවා ඇප්ලයි කරන්න ලින්ක් එකක්. එතන ක්ලික් කරා විස්තර ටික දැම්මා. ඔයාලට සල්ලි ඕන නම් ඔන්ලයින්ව ගෙවන්න පුළුවන්. නැත්නම් තැපල් කන්තරුවකින් ගෙවන්න කොලයක් print කරලා ගන්න පුළුවන්. අර අංකයක් එහෙම තියෙනවා. ඒ ටික ගත්තා. ඊට පස්සේ print ඒ ඔක්කොම ටික පුරවල ඉවරලා සබ්මිට් කරාට පස්සේ මේන් ඩීටේල් ටික සබ්මිට් වෙනවා විභාග දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ print out එකක් ගන්නවා. ඒ ගත්ත print out එකේ ඔයාලට අතින් පුරවන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ අර සේවා කාලය සම්පූර්ණ කිරීමේ සම්බන්ධ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දැන් වසර 5ක අඛණ්ඩ සේවා කාලයක් තියෙන්න ඕනේ. ඒ සේවා කාලේ එන්න ඕනේ ආයතන කීපයකින් උනත් ගන්න පුළුවන්. ඒ කියන්නේ තනතුරු කීපයක. හිතන්න කවුරු හරි කළමනාකරන සේවා නිලධාරී ඉඳලා එයා ඊට පස්සේ සංවර්ධන නිලධාරී සේවයට යනවා. ඒ දෙකේම උනත් ස්ථීර සේවා කාලයක් ගත කරලා දිනව නම් පුළුවන්. ඉතින් මේවා ගැන මම අර ගිය හදිත් කතා කරා. ඉතින් මේ හින්දා අපි කාලේ යන හින්දා මම වැඩි. ඔයාලා මට මගේ ඇහෙන්නේ නැහැ නේද දාතු ඇහෙනවා මම හිතන්නේ මම මියුට් කරලා නැහැ අනික අය ඇහෙනවා මම හිතන්නේ. හරි. එතකොට මේ දේවල් ගැන ඉතින් ඔය තියෙන සමහර මේ ප්‍රශ්න තවත් අහලා තියෙනවා planning paper and විෂයානුබද්ධ අධ්‍යයනයේ පේපර් එකට හිතලා ආන්සර් ලියන්න පුළුවන්. හිතලා කියන්නේ planning අර ක්‍රම සම්පාදනය ඉගෙන ගත්තට පස්සේ ඇත්තටම විෂයානුබද්ධ අධ්‍යයනයේ හිතලා තමයි ලියන්න තියෙන්නේ. ඒක ඔයාලා ගැසට් එක බලපුවහම පේනවා අපේක්ෂකයාගේ නිර්මාණශීලී හැකියාවන් යම් සිද්ධියකට දාලා ලියන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි තනියම හිතන්න අමාරු හින්දායි අපි අර පේපර් කරලා ඔයාලා ලෑස්ති කරන්නේ. නැත්තම් ඉතින් ඔක තනියම හිතලා ලියන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ තනියම හිතලා ලියන්න පුළුවන්. ඔයාලා ඕන කෙනෙකුට අවබෝධය මේ මොකද ක්‍රම සම්පාදන පේපර් එකට තියෙන දැනුම තියෙනවා.
ඒ දැනුම ගත්තට පස්සේ තනියම ලියන්න පුළුවන්. අපි ඒ වුණාට එහෙම තනියම ලියන්න අත්තරින්නේ නැහැ ඔයාලව. අපි පොඩ්ඩක් පේපර් කරලා ටිකක් ලියන හැටි පොඩ්ඩක් පුරුදු කරලා ලියන්න. නැත්නම් තනියම ලියන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි මේ එතකොට මොකද්ද ක්‍රම සම්පාදන කොටස ඉගෙන ගන්න ඕන. ආයෙත් තව ප්‍රශ්නයක් තියෙනවා මේ කර්ෆියු හින්දා දිනේ දික් කරලා මට අද ගැසට් එක නම් බලන්න බැරි වුණා. අද ගැසට් එක තිබ්බා මට අද ගැසට් එක නම් බලන්න අද සමහරට අද මට කවුරු හරි කිව්වා මේ අධ්‍යාපන පරිපාලන නම් දික් කරලා තියෙනවා මම හිතන්නේ 9:03 වෙනකන්ද කොහෙද කියලා. සමහර විට ඇප්ලයි කරන දවස් දික් කරන්න ඉඩ තියෙනවා. මොකද සල්ලි බඳින්න එහෙම වලට යන්න බැරි වෙයි සමහරුන්ට. ඒ වගේ තැපල් කන්තෝරු සමහරට වහලා තියෙයි. ඔන්ලයින් පේමන්ට් කරන අයට නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට ඒ වගේ මේක දැන් පෝස්ට් කරන්න සමහර කාර්යාල වහලා තියෙනවා. මොකද ආයතන ප්‍රධානිය හරහා යවන්න ඕන. ආයතන ප්‍රධානිය හරහා යවන්න ඕනේ ඉඳ සමහරට මේ සමහර කාර්යාල සම්පූර්ණයෙන් වහනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. වහන්නේ නැහැ නේ. ඔෆිස් එක. බයින් එපා. සමහරට ඒට නේද? පැය 24ම අපි අරින්න කියලා ගියයි. ඒකට අපිට පැය 24ම වැඩ තියෙනවා. ඔයාලට තියෙන ඉස්සරහට ආවට පස්සේ ඔන්න ඕකම තමයි වැඩ කරන් තියෙන්නේ. හරි. ඉතින් මම කිව්වේ මේ පෝස්ට්පෝන් වෙන එක ඔයාලට දැනුවත් වෙන්න පුළුවන්. ඒ ගැන අපිට ඒක දැනුවත් වුණාම අපි ගෲප් එක කරා ඔයාලව දැනුවත් කරන්න. අද ගැසට් එක මට හරියටම බලන්න බැරි වුණා. හැබැයි මේ මම දැක්කා මේ අධ්‍යාපන පාන සේවා දික් කරලා තියෙනවා කියලා. හරි. මම හිතන්නේ අපි ඊටු ටික මට දාන්න WhatsApp පණිවිඩයක් ඈ. තව ඔයාගේ තියෙන ප්‍රශ්න එක එක්කෙනා පුද්ගලික තියෙනවා. කාලීන සංවර්ධන වැඩසටහන් සම්බන්ධව අහන්න පුළුවන්. සංවර්ධන වැඩසටහන් සම්බන්ධව අහනවා කියන්නේ මේ ඒ ගැන විස්තර ලියන්න කියලා නෑ. හැබැයි අර ප්‍රායෝගික උදාහරණ දාලා ඔයාට විස්තර කරන්න ක්‍රම සම්පාදන පේපර් එකේම ලියද්දී ඒ විස්තර කරද්දී අර දැනුම ඒ කියන්නේ ඒවැ කියවලා තිබ්බ දැන් උමාවය ව්‍යාපෘතිය ගත්තාම මේක ඇයි අසාර ඒ කියන්නේ ඒක යම් අසාර්ථකතාවයක් තියෙන බව දන්නවනේ. ඒ යම් අසාර්ථකතාවයක් තියෙන්නේ ඇයි කියන එකේ අවබෝධය තිබ්බොත් ඔයාට ලියන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම වුණේ මේ හින්දා. මෙන්න මේ ටූල් එක දාලා නෑ. මෙන්න මේක කරන්න බැරි වුණා කියලා. ඊට පස්සේ තාම පර්මනන්ට් උනා කියලා ලියුම ආවේ නැති අය පර්මනන්ට් වෙන ලියුම් යවලා නම් ගොඩක් වෙලාට සංවර්ධන නිලධාරී සේවය තමයි ප්‍රශ්නයක් තියෙන්නේ මම හිතන්නේ. ඒ අය ලියුම යවලා නම් ඇප්ලයි කරන්න. හැබැයි ඉතින් තනිව හරි ඔයාලා මහන්සි වෙලා කොහොම හරි ඉන්ටර්විව් එකට කලින් නම් ස්ථිර කිරීම ලියුම ගෙන්න ගන්න. මොකද පර්සනල් ෆයිල් එක විතරයි යාලා බලන්න. එයාලම තමයි ඉන්ටර්විව් කරන්නේ. රාජ්‍ය කමිෂන් එකේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තමයි කරන්නේ. එතනට ගියාට පස්සේ අපිට කියලා දෙන්නේ නැහැ මේ ආනේ ස්ථිර කරන ලියුම තමයි වෙන්නේ කියලා. මොකද ස්ථිර කරන්නේ අදට නෙවෙයි පරණ දිනයකනේ සමහර ගොඩාක් අය මේ පත් ඉන්දිලේටම තමයි ස්ථිර කරන්නේ. ඒ හින්දා පරණ දිනයකට හම් වෙන හින්දා මේ ස්ථිර කිරීම ලියුම යවලා තියෙන අය දාලා දැම්ම ඉඳන්ම මහන්සි වෙන්න ලියුම ගෙන්න ගන්න. ඊට පස්සේ EB නැති අය ඉන්නව නම් දැම්මම දෙමළ දැන් නම් ඉතින් කරන්න තියෙන දැන් ඔය යන විදිහට රට කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම හරි ඉන්ටර්විව් එකට එන්න කලින් EB වලට තියෙන දෙමළ කම්ප්ලීට් කරන්න. EB දෙමළයි දෙකම කම්ප්ලීට් කරන්න. EB අනික් EB පේන නම් ඉතින් වැඩි අමාරු වැඩි. කියන්නේ මම කියන්නේ ඒ අතර මේකයි මම මේකේ දාලා තියෙන කට්ටිය දාලා තියෙන මේ ප්‍රශ්න ඒක ගොඩාක් ඔය එක එක්කෙනාට පුද්ගලික බලපාන ඒවා අපි කතා කරමු. ඒ කියන්නේ මට දාන්නකෝ මගේ ඒකට හරි ගෲප් එකට හරි දාන්න. එහෙම නැත්නම් මට මගේ එකට WhatsApp කරන්න මේ ඒකෙදි මම මේ එක එක්කෙනා පුද්ගලික තියෙන ඒවා අතර මම බ්ලොග් කතා කරන එක කාලය අපතේ යම. හරි. එහෙනම් අපි යන්න වටේට. හොඳයි. හොඳයි. එතකොට මේ ඔයාලට මේක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේක කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් ක්‍රම සම්පාදනය කියන විෂය ගැන අපි කතා කරන්නේ. අපි ඉස්සෙල්ලා මේ ක්‍රම සම්පාදනය කියන විෂය තමයි කතා කරන්නේ. තුන්වන විෂයාංක 3 කියන ක්‍රම සම්පාදනය කියන එක තමයි අපි මුලින්ම කතා කරන්නේ. කතා කරලා ඊළඟට ඒකේ මූලික දැනුම ටික ඒ කියන්නේ මූලික කොටස් ටික සාකච්ඡා කරන්න ඕනේ. නැත්නම් එකපාරටම විෂයන බද්දක් දෙන්න ගිහම සමහරු ඉන්න පුළුවන්. ඒ අර මූලික දැනුම නැති අය. එහෙම වුණොත් එමුට අමාරු වෙන ඒවා ලියන්න. ඒ හින්දා මූලික ක්‍රම සම්පාදනය දැනුම ටික දවසක් අපි සතියක් දෙකක් කතා කරලා ඊට පස්සේ අපි යන් මේ ඊට පස්සේ අපිට පුළුවන් මේකේ විෂයානුබද්ධ අධ්‍යයන කොටසට යන්න. හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඒක ඔයාලා දැන් ටියුට් එක එහෙම මේ ටියුට් එක අතර නොගත්තර කමක් නැහැ. මොකද මේ ටියුට් එක ඔයාලට පුරව ගන්න ඕන දේවල් තියෙනවා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමුකෝ. දැන් ඔයාලා යන්නේ ක්‍රම සම්පාදන සේවයේනේ. නේ? ක්‍රම සම්පාදන සේවයේනේ. එහෙනම් ක්‍රම සම්පාදන සේවයට යනවා නම් ක්‍රම සම්පාදනය කියන්නේ මොකද්ද දැන් දැනගෙන යන්න බෑ. නැත්තම් වැඩක් නැහැ නේද? තමයි යන සේවයේ මොකද්ද කියලා ප්ලෑනින් කියන්නේ මොකද්ද කියලා දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. හරි. ප්ලෑනින් කියන්නේ මොකද්ද කිව්වොත් ඔන්න අපි
දැන් මේ අර්ථ දැක්වීම කඩපාඩම් කරන්න එපා. මම ආයෙත් කියන්නේ. හොඳට බලන්න. කිසියම් ආයතනයක හරි සංවිධානයකයි. ඔයගේ ඔෆිස් එක වෙන්න පුළුවන් ආයතනයක් සංවිධානයක් කියන්නේ ගමේ තියෙන මන් ආධාර සමිතියක වෙන්න පුළුවන්. ඔය ඕනේ. උනත් කමක් නැහැ. ගෙදරකුණත් කමක් නැහැ. අරමුණු හා ඉලක්ක අපිට තියෙනවා. අන්නේ අරමුණු හා ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙන්න. අපේ මම හිතන්නේ ඔයාලා ඕෆ් කර ගන්නව නම් වෙනම මහන්සි වෙනවා ඒක ඕෆ් කරන්න. ඔයාලා මියුට් කරගන්න. හොඳයි. හරි. අරමුණු හා ඉලක්ක සපුරා ගන්න කිසියම් ආයතනයක හෝ සංවිධානයක අරමුණු හා ඉලක්ක සපුරා ගන්න නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ක්‍රියාත්මක කරන ඉලක්ක සහිත වැඩපිළිවෙල. වෙන මොකවත් ඕනේ නැහැ. හිතන්නකො විභාගයට ඔන්න දැන් ඔයාලා දැන් වාර තියෙනවා අරමුණු හා ඉලක්ක. මොකක්ද අරමුණු? තව මාස 3කින්. හිතන්න නොවැම්බර් මාස විභාගෙ තියෙනවා කියලා. නොවැම්බර් මාසේ තියෙන ක්‍රම සම්පාදන සේවා නිශ්චිත කාල පරිච්ඡේදයක් තමයි වාර තියෙන්නේ. දැන් මාස 3යි තියෙන්නේ. මේ වැඩේට ලෑස්ති වෙන්න මාස 3යි. අරමුණු හා ඉලක්ක සපුරා ගන්න ඕන. ඒවට නිශ්චිත ඉලක්ක දෙනවා. ඔයා මේ මාසෙ වෙද්දි ඔයා මේ ටික අවසන් කරනවා. මම ක්‍රම සම්පාදනයේ ටික අවසන් කරනවා මේ මාසෙ වෙද්දි. එතකොට විෂයානුබද්ධ අධ්‍යයනය එකේ ප්‍රශ්න මම මෙච්චරක් ලියනවා. මම දවසකට මෙච්චරක් ලියනවා. ඒ නියමිත ඉලක්කයක් තියාගන්න. මම දවසකට එහෙම නැත්නම් සතියකට මෙච්චර මොකද ප්‍රශ්න වලට උත්තර ලියනවා. දැන් අපි අවබෝධයේ පේපර් එකේ මෙන්න මෙච්චර ප්‍රමාණයකට ඡේද කියවලා උත්තර ලියනවා. එහෙම නැත්නම් සාරාංශගත කරනවා. ඊට පස්සේ ඒ වගේ ඉලක්කයක් තියෙනවා. අරමුණු දැන් අරමුණු හා ඉලක්කයක්. ඔයාගේ අරමුණ ඉලක්කය පැහැදිලි. අරමුණ මොකද්ද? සම්පාදන සේවා විභාගයට මුහුණ දීලා ඉහළින්ම සමත් වීම. ඒකේ ඉලක්කය. අරමුණ හා ඉලක්කය. අපි වගේ වෙනම කතා කරමු. අරමුණ හා ඉලක්ක තියෙනවා. ඔය මේ වචනෙමත් අපි වෙනම ඉස්සරහට හම්බ වෙනවා. දැන් සරලව හිතන්න. ආයතන හෝ සංවිධාන ගත්තාම ඕනම එකකට අරමුණු ඉලක්ක තියෙනවා. ඒකට එයාලගේ අරමුණු හා ඉලක්ක සපුරා ගන්න නිශ්චිත කාල පරිච්ඡේදයකට මාසයකට දෙකකට අවුරුද්දකට අවුරුදු 5කට අවුරුදු 10කට ඒ වෙන්න පුළුවන්. නිශ්චිත කාල පරිච්ඡේදයකට කරන ඉලක්ක සහිත වැඩ පිළිවෙල. ප්ලෑන් එකක් කියන්නේ ඒකයි. ඔයාලගේ ගියක් හදන එහෙම නැත්නම් අපි වෙඩින් එකක් ප්ලෑන් කරනවා. කියන්නේ මේ දවසේ වෙඩින් එක තියෙනවා අපි සාර්ථක වෙඩින් එක තියාගන්න ඕනේ. එතකොට ඒ සඳහා තව අපිට මාසයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකට මෙන්න මේ වැඩ කරගන්න ඕනේ. ඒ ටික කරන්න වැඩ පිළිවෙල. එච්චරයි. දැන් ලියන්න යන්න එපා. මේක ඔයාලා දෙනවනේ. ඒ ඉන්න අවබෝධ කරගන්න මොකද්ද කියලා. අවබෝධ ඒ කියන්නේ මම කියන ටික දැමව තේරුම් නැත්නම් අහන්න එහෙම නෙමෙයි. මේ ඊට අමතරව පොඩි ඩවුට් එකක් ආයෙ පස්සේ හම්බුනොත් ආයෙ වීඩියෝ එක බලන්න. මම මේ කියපු ටික උදාහරණත් එක්ක හොඳට බලාගෙන යන්න. හොඳයි. ඇයි ඒක රටකට ඕන වෙන්නේ? දැන් ක්‍රම සම්පාදනයේ අපි මෙච්චර මේ වෙනම සේවයකුත් හදලා මෙච්චර මේ දඟලන්නේ මේ රටකට ඕන ඇති නේද? බලමු මොකටද ඕන වෙන්නේ කියලා. මේවා දැන් මේ ඔය මගේ වචනෙන් ලියන්නේ නැහැ. ඔයාගේ වචනෙන් තමයි ඔයා ලියන්නේ. ඔයාගේ වචන දැන් මෙච්චර මේ බර වචන දාන්න ඕනේ නැහැ. ප්‍රජාවගේ අසීමිත අවශ්‍යතා සඳහා සීමිත සම්පත් කළමනාකරණය. ඕක ප්‍රජාවගේ ඕනේ නැහැ මහ ජනතාවගේ. එහෙම නැත්නම් දැන් සේවාලාභීන්ගේ. එහෙම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මේ අර මං ඉතින් ටිකක් දාද්දි මේ ඔය තියෙන වචනක් දාලා මම පැහැදිලි කරන්න. පොඩ්ඩක් තියෙන්න බෑ නැත්නම් අර නිකන් කතා කරන වචනේම ලිව්වොත් එහෙම වල හරිය නැති හින්දා. අපිට තියෙන්නේ අසීමිත අවශ්‍යතාවනේ. මිනිස්සුන්ට තියෙන්නේ කොහොමද අසීමිත අවශ්‍යතාව තමයි. එතකොට හැබැයි සම්පත් සීමිතයි. ඕනම සම්පත සීමිතයි. මේ ඕනම සම්පත සීමිතයි. එතකොට සීමිත සම්පත් තියෙන්නේ අසීමිත අවශ්‍යතාව. එහෙනම් ඉතින් ඕක ගලපන්න ඕනේ. නැත්නම් ඉතින් ඔන්න ප්ලෑන් එකක් නැති රටක් බවට පත් වෙනවා. එහෙනම් ප්ලෑන් එකක් තියෙන රටක් නම් මිනිස්සුන්ගේ තියෙන අසීමිත අවශ්‍යතාව ටික අපි ගලපන්න ඕනේ, කළමනාකරණය කරන්න ඕනේ. අර සීමිත සම්පත් වලින් අර අවශ්‍යතාව ටික සපුරා ගන්න. ඊට අමතරව නිෂ්පාදනයක් කරද්දී නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. භාණ්ඩයක් හදද්දී මේක ගෙනාවා, මේක ඇම්බරුවා, කෙටුවා, පැකට් කරා ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියේදී හරි සේවයක් සපයන වෙන්න පුළුවන්. සේවා සම්පාදනයක සේවයක් සපයා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් නැත්නම් වෙනත් ආයතනයක්. ඔයාලා වැඩ කරන ආයතන වලින් ගොඩක් වෙලාවට සේවා තමයි සපයන්නේ. සේවා සපයන්නේ විදේශීය කියලා. මයික් ඔෆ් කරගමු. හරි. අපිට මොකද මේකට ඇත්තටම බාධා වෙනවා ඔයාලට මේ මයික් එක මේ ඒ කියන්නේ බොහොම හරි සරල දෙයක් තියෙනවා ඔයාලගේ මම ආයේ කියන්නේ ඒක හරියට තේරුම් නැති යන මම කියන්නේ මියුට් කියන වචනේ තේරුම් නැත්තම් ස්ක්‍රීන් එකේ පහළ වම් පැත්තේ කෙළවරේ පොඩි මයික් එක මාක් එකක් තියෙනවා ඒක ක්ලික් කරපුවාම
හරහට ඉරක් රතු පාටින් ඉරක් වැටුණා නම් අන්න හරි. ඒක වැටුණා නම් හරි. එහෙම වැටුණා අන්න එහෙම කරලා තියාගන්න බතොර හරිය. මම මේ වැරද්දක් කියනව නෙවෙයි. එහෙම හදිසියෙ වෙන්න පුළුවන්. මොකද ඒක අනිත් අයට බාධාවක්. මොකද මං කියන එක දැන් මෙතන හරියට ඇහෙන්නේ නැහැ කියන්නේ ඔයාලට වීඩියෝ එකෙත් ඇහෙන්නේ. මොකද මට මේක මියුට් කරන්න පුළුවන්. මං ඉතින් ඔයාලගේ මියුට් කරද්දි මෙතන කාලය යනවා. ඒ හින්දා ඔයාලම අපි පොඩි සයන් අනික් අය වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් දෙගොල්ලන්ටම හොඳයි මේ මයික් එක මියුට් කරගන්න. හොඳයි. හරි. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියක් කරොත් සේවා සම්පාදනය කරොත් පිරිවැය වියදම අඩු කර ගන්න ඕනේ. දැන් මේක රට කරත් ඕනේ ආයතනයක් ගත්තත් එහෙම දැන් ඔයාලා මොනවා හරි බිස්නස් එකක් කරත් නිෂ්පාදන ක්‍රියාවලියේ සේවය සම්පාදනයේ වියදම අඩු කරගත්තොත් තමයි ඔයාලා ලාභ වැඩියෙන් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වියදම අඩු කර ගන්න ඕනේ. ඊට අමතරව ලෝකෙ වෙනස් වෙනවනේ. වෙනස් පරිසරය වෙනස් වෙනවා, තාක්ෂණය වෙනස් වෙනවා, මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. ඒ වෙනස් වන පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. කවුද ඊට කලින් මියුට් ඕල් කරන්න පුළුවන්. ඇත්තට මියුට් ඕල් නොකර ඉන්නේ නැහැ. දැන් නැත්තම් අපිට පුළුවන් මෙහෙම මියුට් කරලා ඉවරලා ඔයාලට ආයේ මයික් ඕන් කරන්න බැරි වෙන්න මේවනේ. එහෙම නොත් හදිසියට කාටවත් ප්‍රශ්නයක් කර හං දින්න නැතුන ඒකයි මම කියන්නේ. ඒ හින්දා අපි මේ මට්ටමට යන්නේ නැතුව මේ මට්ටමට යන්නේ නැතුව අපි ඔයාලා ස්වයංම මියුට් කරගමු. දැන් තවමත් තියෙනවා. මොකද මට මේක බල මියුට් කර ඉන්නද වැඩ පරක් වෙනින්ද ඔයාලා ගුණවර්ධන මහතා හරි මහත්මිය හරි මියුට් කරමු අපි. SHPP ගුණවර්ධන මම මියුට් කරන්නද මම ඕන් දැන් මම මියුට් කරා ඒකට දැන් ළමාට මේ ආයි අන්මියුට් වෙන්න පුළුවන්. හරි. ආයි මේ අන්මියුට් වෙනවා. එතන මේ මියුට් කියන එකේ මේ කතරේ දැන් හරි. හරි ඔබතුමා හරි ඔබතුමිය හරි එන්නේ අන්නේ විදිහට තියාගන්න. හරි. ඔය ඩිස්ටර්බන්ස් අතර මේ තාම අපි පළවෙනි දවසේ සමහරට අදම මේ වගේ එක්සෑම් එකකට මුලින්ම සම්බන්ධ වුණායි කියලා අපි හිතමුකෝ නේ. එහෙම හිතමු මේ එහෙම ඉතින් ඔයාලත් එක්කම විභාගෙ ලියනයි. මේ අතන එහෙම අනික් අයට බාධා මොකද මේකේ බාධා වෙන එකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ එකකටත් මේ බාධාවන් තියෙනවා. මේ වීඩියෝ එකකටත් බාධාවක් තියෙනවා. ඒ හින්දා මේ හැමෝම මියුට් කරගන්න. මේ මෙහෙන් මියුට් කරා අපිට මියුට් කරන්න පුළුවන්. ඉතින් ඒක මේ හොඳ නෑනේ. ඒ හින්දා හරි. හොඳයි. එහෙනම් ඔන්න වෙනස් වන පරිසරයේත් එක්ක දැන් එහෙම වුණාම ආයෙ අපිට මුලින් ඉඳන් එන්න වෙනවා. වෙනස් වෙන පරිසරයට සාර්ථක මුහුණ දෙන්න. තාක්ෂණය වෙනස් වෙන අවශ්‍යතාව වෙනස් වෙන දැන් බලන්න දැන් අපි දැන් හෙට මොනවා හරි වැඩක් කරන්න හිතාගෙන ලබන සතියේ වැඩක් කරන්න හිතාගෙන දැන් අපි ඔෆිස් වලත් අපි ලෑස්තිලා හිටියේ ඒක වැඩවලට. මේ වැඩ ඔක්කොම දැන් හදිස්සියේ වෙනස් වෙච්ච පරිසරේ. ලොක්ඩවුන් වෙලා මිනිස්සුන්ට යන්න බෑ. ඉතින් ඒ වගේ අපි ඒවට මුහුණ දෙන්න ප්ලෑනින් ඕන වෙනවා. ප්ලෑනින් කියන්නේ අනේ අවුරුදු 10ක් විතර මේක විදියට ලෑස්ති කිසි අවුලක් නැහැ. එහෙනම් අපි මේක ප්ලෑනින් කරනවා කියන එක නෙවෙයි. වෙනස් වන තාක්ෂණයේ අවශ්‍යතාව වලට මුහුණ දෙන්න තමයි මේ ප්ලෑනින් කියන එක ඕන වෙන්නේ. නැත්තම් රට එකම විදියට යනවා නම් කිසිම වෙනසක් නැත්තම් මොකටද ප්ලෑනින්? අපි මේ උදේ ඉඳන් නැගිටලා කාලා බීලා ওই ටික කරගන්න නම් ප්ලෑනින් ඕනේ නැහැ නේ. පුරුද්දට කරන්න පුළුවන්. පුරුද්දට කරන්න නෙවෙයි ප්ලෑනින් තියෙන්නේ. වෙනස් වන පරිසරයත් එක්ක සාර්ථක මුහුණ දෙන්න තමයි තියෙන්නේ. දැන් මේවා ටික ඔයාලගේ මේ ටියුට් එකේ ලියන්න තැන් තියෙනවා. ඒ ඉතින් දැන් කලබල වෙන්න එපා. පස්සේ ලියමු හිමිසරේ ඈ. හොඳයි. වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. අන්න ඒවට මුහුණ දෙන්න. ඊට අමතරව අපේක්ෂිත ඉලක්කයන් වෙත කෙටි කාලයක් තුළ ළඟා වෙන්න. කෙටි කාලේ කියන්නේ අපේ ඉලක්කයන් තියෙනවා නේ. අපේ මොකක්ද ඉලක්කය? දැන් අපේ තියෙන ළඟම ඉලක්කය තමයි ක්‍රම සම්පාදන සේවයට PVC. ඒ ඉලක්කෙට කෙටි කාලේ කියන්නේදී වැඩි කාලයක් නැහැ හිත අවුලක් නැහැ හිමින් කරමු කියලා එහෙම බෑ. කෙටි කාලේ කියන්න ඕන. අපේ ලෝකේ තියෙන ඕනම ඉලක්කයක් එහෙමයි. අපි බලන්නේ කෙටි කාලෙකින් වෙන්න. අපි කැමති කෙටි කාලෙකින් ධනවතෙක් වෙන්න. කෙටි කාලෙකින් උපාධිය සම්පූර්ණ කරන්න. සමහර ඒවා දැන් ඔය කෙටි කාලෙකින් සමහර ඒවා තියෙනවා ඔය ප්ලෑනින් නැතුව කෙටි කාලෙකින් මේව වෙන්න කිව්වහම තියෙන ටිකක් නැතුව යනවා. ඔය දැන් තියෙන පිරමීඩ ව්‍යාපාර අපි කොහොමද කෙටි කාලීනව දියුණු වෙන්න අපි පිරමීඩ ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්ලෑනින් නැහැ. ඔය ඉතින් මොනවා හරි කරලා කෙටි කාලෙකින් කරන්න කියලා සමහරට අමාරු වැටෙනවා තියෙනවා. ඊට පස්සේ පොදු සම්පත් වල අයිතිය සාධාරණස ජනතාව ලබන්න. ඇත්තටම හොඳටම ප්ලෑනින් තියෙනවා නම් රටක තියෙන පොදු සම්පත් කියන්නේ මොනවද? ওই තියෙන පරිසරයේ වෙන්න පුළුවන්, හද තියෙන පොදු දේපොළ වෙන්න පුළුවන්. අපි හිතමු පාරක් ගත්තොත්, බස් හෝල්ට් එකක් ගත්තොත්, විදුලිය, ජලය වගේ පහසුකම් ඔය හැම දෙයක්ම සාධාරණ ලෙස ජනතාව වෙත ලබා දෙන්න පුළුවන් ප්ලෑනින් තියෙනවා නම් එහෙම දැනට කාට හරි ලංකාවේ හරි ලෝකේ හරි ලංකාවේ නේද ලෝකේ රටවල හරි එහෙම සාධාරණ ලෙස ජනතාවට ඒව ලැබෙන්නේ නැත්නම්
කොහෙද අවුල තියෙන්නේ? ප්ලෑනින් වල තමයි අවුල තියෙන්නේ. ලංකාවෙත් එහෙම කියලා ඔයා හිතනවා නම් එහෙමත් මොනවා හරි පොදු සම්පත් වල අයිතිය සාධාරණ ලෙස ජනතාව වෙත යන්නේ නැහැ කියලා ඔයා හිතනවා නම් ඔයාලා තමයි අනාගතය වෙනස් කරන්න තියෙන්නේ. හොඳයි. වැඩි ලියන්න යන්න අවශ්‍ය නැහැ. මේවා වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපි මේ බොහොම සරල දේවල්. නිකන් ඔළුවට පොඩ්ඩක් දාගන්න ඈ. උඩින් පල්ලෙන් කියලා ඔළුව දාන. ඔය පාඩ කරපු වචන ටිකක් වැදගත්. හොඳයි. එතකොට දැන් ඔය සැලසුම් කරන නිකි ක්‍රම සම්පාදනය කියන්නේ සැලසුම් කරන එක කියන එකට. පේන්නේ කියලා දෙනවා මම හිතන්නේ පේනවා. ඔය ස්ක්‍රීන් එක පොඩ්ඩක් මේවා කරන්න. මේ පැත්තෙන් කිසි අවුලක් නැහැ. සමහරට මේ අද දවස් සමහරට වහිනවා, ගොරවනවා, සිග්නල් ප්‍රශ්න තියෙනවා. මෙහි තාම නැහැ මොකද එහෙනම් මෙහි හොඳටම එනවා ඔයාලට බලන්න පුළුවන්. හොඳයි. සංවර්ධන සැලසුම් කරන කියලා එකක් තියෙනවා. සංවර්ධන සැලසුම් කරන්නේ ඩෙවලොප්මන්ට් ප්ලෑනින් කියලා කියනවා. දැන් අපි ගොඩක් සම්බන්ධ වෙන්නේ ওই ඩෙවලොප්මන්ට් ප්ලෑනින් කියන එකට. ඩෙවලොප්මන්ට් ප්ලෑනින් වලට තමයි ගොඩක් සම්බන්ධ වෙන්නේ. අපි දැන් ඉස්සරහට ඔයාලට සම්බන්ධ වෙන්නේ ඒවට. මොනවද බලමු මේ? ඒක චුට්ටයි වෙනස හොඳට බලන්න. නිශ්චිත අරමුණු. අරකෙ තිබ්බනේ. නියමිත කාල රාමුවක් තුල අරමුණු ටිකක් තියෙනවා. නියමිත කාල රාමුකුත් තියෙනවා. යම් කාලයක් මාසයක් දෙකක් අවුරුද්දක් එහෙම තියෙන්න පුළුවන්. අන්න ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාකාරකම් සීමිත සම්පත් අන්න තුනක් තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාකාරකමුයි සීමිත සම්පතුයි හැසුරවන්න මේවා හසුරවන්න තියෙන ක්‍රියාවලියක් තමයි මේ සංවර්ධන සැලසුම් කරණය කියලා කියන්නේ. නිකම්ම නෙවෙයි. අර නිකම්ම අපි ගෙදරක අර මං කිව්ව වෙඩින් සැලසුම් කරනවා කියලා වැඩක් නෙවෙයි සංවර්ධන සැලසුම් කරන්න කියන්නේ. හටක් ගත්තාම නිශ්චිත අරමුණු පාරක් හදන්න තියෙනවා. මේ පාරවල් ලක්ෂයක් ඉදිකිරි. මේ දවස්වල යනවනේ පාරවල් ලක්ෂයක් ඉදිකිරි. එන්නේ ඒ වගේ සංවර්ධන සැලසුම් කරන නිශ්චිත අරමුණු තියෙනවා. නියමිත කාල. දැන් මේ වචන ගැන කලබල වෙන්න එපා. මේ අරමුණ කියන්නේ මොකක්ද කියලා අපි වෙනම අය වගේ අර්ථයකින් කතා කරනවා. ආර්ථික ප්‍රතිපත්ති මොනවද කියලා වෙනම කතා කරනවා. දැනට මේ සරලව ඔය වචන වල පොදු තේරුමක් හිතා ගන්නකො ඒ ඇති. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් සමහර මම අරමුණු කියන්නේ මොකක්ද? දැන් ඒවා අපි වෙනම පැහැදිලි කරනවා. දැන් නිකන් සරලව හිතා ගන්න. අරමුණු ටිකක් තියෙනවා. නියමිත කාල රාමුවක්. අවුරුද්දක් දෙකක් තුනක් හතරක්. ඒ කාලෙකදී ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා. දැන් කාලෙන් කාලට ආර්ථික ප්‍රතිපත්ති කියන එක වෙනස් වෙනවා. දැන් ඔයාලට මේ ආර්ථික ප්‍රතිපත්ති වල වෙනස දැන් ඔය ආර්ථික විද්‍යාවයි කරපුවා ඉන්නවා නම් දන්නවා. අනික් අය කලබල වෙන්න ඕනේ නැහැ. ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ රටක කාලෙන් කාලට වෙනස් වෙනවා. සමහරට ලංකාව වගේ රටවල නව රජයක් බලයටපත් වීමත් එක්කම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන යම් යම් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර ලාට අවුරුදු 5න් 5ට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා ලංකාව වගේ රටවල. ඒක එච්චරම හොඳ නැහැ. අපි කතා කරමු ගැන ඉස්සරහට. ඊට පස්සේ සංවර්ධන ක්‍රියාකාරකම්. සංවර්ධන ක්‍රියාකාරකම් තියෙනවා. ගීතිකා මහත්මිය මයික් එක ඔෆ් කරගන්න. හරි. ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාකාරකම්. ඒතකොට සංවර්ධන ක්‍රියාකාරකම් වල දන්නවා ස්ක්‍රීන් එක පේන්නේ අනික පේනවා. මොකද මේ හරි මට තප්පර දෙන්න මම ආයෙත් ෂෙයා කරන්න. මම ආයෙත් ෂෙයා කරා. හොඳයි සංවර්ධන ක්‍රියාකාරකම් තියෙනවා. සංවර්ධන ක්‍රියාකාරකම් තියෙනවා. එක එක ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ඔය මම කිව්වේ පාරවල් හදනවා, බෝම්බ හදනවා. එහෙම නිකන් සරලව දැන් හිතා ගන්නකො. සීමිත සම්පත්. අපි දන්නවනේ අපිට තියෙන සම්පත් ඔක්කොම සීමිතයි. සම්පත් සීමිතයි. හරි. අනිත් කාට පේනවා හරිද? ඊට පස්සේ ඒව හසුරුවන දින ක්‍රියාවලියක් තමයි මේ සංවර්ධන සැලසුම් කරන කියන්නේ. දැන් චුට්ටක් අපි ආපහු ගිහිල්ලා බලමු. ඔය දැන් මේ තියෙන්නේ ක්‍රම අරමුණු ඉලක්ක නිශ්චිත කාල පරිච්ඡේදයක් ඉලක්ක සහිත වැඩපිළිවෙලක්. ඕකනේ තිබ්බේ අපේ ක්‍රම සම්පාදනය කියන එකේ. එතකොට සංවර්ධන සැලසුම් කරන එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් ප්ලෑනින් කියන එකේ අරමුණු සමූහයක් කාලරාමුව හරි ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාකාරකම් සීමිත සම්පත්. අරගේ සීමිත සම්පත් තිබ්බා. ඕවා ටික හසුරවන්න තියෙන ක්‍රියාවලියක් තමයි අපි කියන්නේ සංවර්ධන සැලසුම්කරණය කියලා. සංවර්ධන සැලසුම්කරණය කියලා. හොඳයි. ඉතින් ඔය මූලික අවබෝධය තියාගන්න කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නියමිත නිකන් හිතන්නකෝ. දැන් මේක හිතන්නකෝ. දැන් මම මේ තාම පළවෙනි දවසේ ඉඳන් මම විස්තර කරන්නේ. හිතන්නකෝ ඔළුවට නිකන් දා ගන්න ඕන නම් ඔයාලට කියන්න පුළුවන් නිශ්චිත අරමුණු කියන්නේ අරමුණු ටිකක් තියෙනවා.
ඒක નિયમિත කාලයක් තුල ඉටු කර ගන්න ඕන. මොන වගේවද? ඒ નિયમિત කාලයක් තුල ඉටු කර ගැනීමේදී රටක තියෙන ආර්ථික ප්‍රතිපත්ති. ආර්ථිකය හිතන්නකො. ආර්ථික තීරණ කියලා හිතන්නකො නැත්තම්. සංවර්ධනය වැඩපිළිවෙල. සීමිත සම්පත් අර નિયમિત අරමුණු නිශ්චිත අරමුණු වෙත ළඟා වෙන්න හසුරුවන එක තමයි කියන්නේ සංවර්ධන සැලසුම්කරණය කියලා. එහෙම සරලව මතක තියාගන්න. ගැඹුරින් කටපාඩම් කරන්න යන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. විභාගයට එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විභාගයට එහෙම බලාපොරොත්තු නම් අපි අද මෙතන නැහැ. ඒක බය නැතුව කියන්නේ. විභාගයට මේ තියෙන ඒවා කටපාඩම් කරන්න. ඉතින් මාත් අතර මේ බයොලොජිකල් ඩිග්‍රී සහ IT ඩිග්‍රී තියෙන්නේ. එතකොට මේ මටත් ඔය පාඩම් කරනවා තමයි කරන්න බෑ. හැබැයි මට සාමාන්‍යයෙන් මේ ටිකක් ඔය ඔළුවට පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඒ පොඩ්ඩක් දාගත්තකින් තමයි අද අපි තේරෙන්නේ. මේවා කටපාඩම් කරලා න්‍යායයන් පාඩම් කරලා ලියන්න තිබ්බනම් එහෙම අපි අද මෙතන නැහැ. ඒ හින්දා අත්දැකීමෙන් බය නැතුව කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. හරි. යන්න ඊළඟට. එතකොට දැන් ඕකේ දීපු වචනයක් සංවර්ධනය කියලා. මම කියන වචන ගැනත් අපි කතා කරනවා. සංවර්ධනය කියන්නේ ආර්ථිකයි සමාජයි දෙකම ප්‍රගතිය. ආර්ථික සමාජීය දෙකේම ප්‍රගතිය තමයි සංවර්ධනය කියලා කියන්නේ. දැන් සමහර දැන් ඔය නෑ බලන්නකො මේ දවස්වල නේද මේ මොකද්ද මේ මොකද්ද මැද පෙරදිග රටවල් ගත්තාම ඒවා ආර්ථික වශයෙන් ගොඩක් දියුණු රටවල්. හැබැයි සමාජීය ප්‍රගතිය අඩුයි නේ. සමාජීය ප්‍රගතිය අඩුයි. මම මේක එක අහගම් වලට මොනවද කරන්නේ මම ඒව ගැන මොකක් වැඩි කියන්නෙත් නැහැ. ඒ වුණාට මේ සමාජීය ප්‍රගතිය අඩුයි. ඒ ඉතින් ඒ හින්දා සංවර්ධනය කියන එක සල්ලි වලින්ම මයින් අමාරුයි. ආර්ථික ප්‍රගතිය විතරක් තිබ්බ කියලා බෑ. බලමු මොකද ආර්ථික ප්‍රගතිය කියන්නේ? ආර්ථික ප්‍රගතිය කියන්නේ රටක ධනෙ ඉහළ යෑම සරලවම කිව්වොත්. ධනය ඉහළ ගිහිලා නම් ආර්ථික වශයෙන් ප්‍රගතියක් තියෙනවා. සමාජීය ප්‍රගතිය කියන්නේ ජීවන තත්ත්වය ඉහළ යනවා. දැන් ලංකාව වගේ රටවල් ගත්තාම අපි මොන ප්‍රශ්න තිබ්බත් අපේ මිනිසුන්ගේ මේ ජීවන තත්ත්වය කියන එක සමහර රටවල් වලට දැන් ඉන්දියාව ගත්තොත් මොකද සමහර ওই දඹදිව එහෙම යනවා. ඒ දඹදිව ගිය ආච්චිලා සීලාගෙන් අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න එහි තියෙන ජීවන තත්ත්වය කොහොමද කියලා. මේ මිනිස්සු පාරවල් දෙකට කණ්ඩ නැතුව ඇවිද අපි මොනවා වුණත් බහුතරයක් එහෙම නැහැ. දැන් සමහර ප්‍රාන්ත තියෙනවා ඉන්දියාවේ කණ්ඩ බොණ්ඩ නැතුව මැරෙනවා. අපි එහෙම තාම නැහැ. ඉන්න අපේ ජීවන තත්ත්වය අපේ දැන් ඔය ජනිස් සර් එහෙම දානවා ගෲප් එකට සහ Facebook පේජ් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඒව කියවන්න. ලෝකේ තියෙන ධනය ඉහළ ගිය පමණින්ම සමහර රටවල ජීවන තත්ත්වය ඉහළ ගියලා නැහැ. ලංකාව වගේ රටවල ටිකක් ජීවන තත්ත්වය ඉහළ. හැබැයි සංවර්ධනය කියලා කියන්නේ ওই දෙකම වැඩි වෙන්න ඕන. අපි තාම මේ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින තියෙන ආර්ථිකයි සමාජීයයි දෙකම. කියන්නේ ධනය වැඩි වෙන්නත් ඕනේ ජීවන තත්ත්වය වැඩි වෙන්නත් ඕනේ. හරි. එහෙනම් දැන් ඕක කරගන්නනේ අපි සංවර්ධන සැලැස්මක් හදන්න ඕනේ. අපි කිව්වා ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක. ඔය ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් කියන එක ගත්තොත් ඒකේ තියෙනවා. හරි. ආයෙත් මේ වචන ගැන හිතන්න බෑ. මේ වචන අපි වෙන වෙනම අදම කතා කරනවා. මේ වචන ටික වෙන වෙනම කතා කරනවා. දැන් හිතන්න මෙහෙම ටිකක් තියෙනවා කියලා. සංවර්ධන සැලැස්මක් ගත්තොත් ඒකේ පරමාර්ථ කියලා જાතියක් තියෙනවා. දැන් අපි සිංහල භාෂාව ගත්තාම සමහරුන්ගේ ඔක්කොම එක වගේ පේනවා ඇති. පරමාර්ථ කියන්නේ ඉලක්ක කියන්නේ අරමුණු කියන්නේ ඔය තුනම නිකන් සාමාන්‍ය භාවිතයේදී එකයි වගේ නෙමෙයි. ඔය පරමාර්ථ ඉලක්ක අරමුණු මම කියන්නේ සාමාන්‍ය අයට සිංහල කරුවා නෙවෙයි. පරමාර්ථ ඉලක්ක අරමුණු එක වගේ තමයි පේන්නේ. හැබැයි ඔය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. බලමු අපි ඉස්සරහට. උපාය මාර්ග තියෙනවා, ව්‍යාපෘති වැඩසටහන්, ප්‍රොජෙක්ට් තියෙනවා, ප්‍රෝග්‍රෑම් තියෙනවා. ස්ට්‍රැටජිස් කියන ඒවා තියෙනවා. මේවට ඉංග්‍රීසි වචන අපි කතා කරමු ඉස්සරහට. සංවර්ධන සැලැස්මක් කියන එකේ පරමාර්ථ අරමුණු උපාය මාර්ග ව්‍යාපෘති වැඩසටහන. දැන් ඒවා තියෙනවා. ඊට පස්සේ මේ සංවර්ධන සැලැස්මක් කියන එක වැඩ කරන්නේ ප්‍රොජෙක්ට් සහ ප්‍රෝග්‍රෑම්. දැන් దీని වැඩසටහන දිනවනේ මොකද්ද? මහවැලි සංවර්ධන වැඩසටහන. එහෙම නැත්නම් නිකන් මේ දවස්වල දිනයක් බලමුකෝ අපි ගත්තොත් එහෙම මහා මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන. ඒ යටතේ තියෙනවා පාරවල් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය. අපි ඉස්සරහට කතා කරන ওই දෙකේ වෙනස. මොකද්ද වැඩසටහනයි ව්‍යාපෘතියයි. ওই දෙකේ ලොකු එක තමයි වැඩසටහන. වැඩසටහන් යටතේ තමයි ওই ව්‍යාපෘති කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේකේ ඔය ව්‍යාපෘති වැඩසටහන් කියන දෙක මගින් තමයි මේ සංවර්ධන සැලැස්ම ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් පවතින්නේ. ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් පවතින්නේ. අපි දන්නවනේ ඕනම ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් හරි මොනවා කරන්න ගියා සල්ලි තියෙන්න එපා. ඔය සල්ලි දේශීය වශයෙන් හරි විදේශීය වශයෙන් ගත්තාම ණය හරි ආධාර හරි ඔය සරලව හිතන්නකෝ.
ණය ප්‍රදාන ආධාර එක එක වචන තියෙනවා. අපිත් ඒවත් ඉස්සරහට කතා කරනවා. කොහොම හරි අර මුදල් දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් සපයා ගන්න ඕන. අපිට දැන් පාරක් හදනවා කියලා අපි ගිහිල්ලා කොහෙද ඇමරිකාවත් එක්ක අපි ගමේ කට්ටිය යනවා. අපේ ගමේ මොකද්ද ග්‍රාම සංවර්ධන සමිතිය ගිහිල්ලා ඇමරිකාවත් එක්ක කතා කරලා සල්ලි ඉල්ලගෙන ඉන්නේ නැහනේ. එහෙම බෑ. රටකට සල්ලි දෙන්නේ භාණ්ඩාගාරයක් තියෙනවා. ඒකට තමයි සල්ලි දෙන්නේ. විදේශ වුණත් දේශීය වුණත් ඉස්සෙල්ලා සල්ලි ටික ගන්න භාණ්ඩාගාරයට. අරගෙන භාණ්ඩාගාරයෙන් තමයි ඔන්න අපිට බෙදලා දෙන්නේ. මේ අපේ ව්‍යාපෘති වැඩසටහන් කරන්න අවශ්‍ය මුදල් එහෙම නැත්නම් අර මුදල් කියන ඒවා භාණ්ඩාගාරයෙන් තමයි ලබා දෙන්නේ. ඔය භාණ්ඩාගාරයෙන් අපිට දෙන ඒවා අපි කියනවා රාජ්‍ය ආයෝජන කියලා. රාජ්‍ය ආයෝජන. එනිල දේශීයෙන් ගත්තත් විදේශීය වශයෙන් ගත්තත් කොහෙන් ගත්තත් භාණ්ඩාගාරයෙන් තමයි ඔක්කොම දෙන්නේ. අපිට බෑනේ ගමේ බාර හදන්න අපි ගිහිල්ලා කවුද ඇමරිකාවත් එක්ක කතා කරලා සල්ලි ටිකක් ඉල්ලලා ආවිලා බාර හදන්නේ නැහනේ. භාණ්ඩාගාරයට අරගෙන එහෙන් තමයි දෙන්නේ. ඒවා රාජ්‍ය ආයෝජන. මේ වචන ගැන දැන් කලබල වෙන්න එපා කියලා මම ආයෙත් කියන්නේ. හරි. දැන් අපි යනවා විවිධ ප්ලෑන් විවිධ සැලසුම් ගැන කතා කරන්න. එක එක જાතිය සැලසුම් තියෙනවා. එක එක જાතිය සැලසුම් අපිට එක එක වැඩවලට ඕන වෙනවා. ඔයාලා දැන් ඉස්සරහට එන්නේ සැලසුම්ම කරන තැනක. එහෙම හිතමු පොත්වල තියෙනවා එහෙම. සැලසුම්ම කරන තැනකට තමයි අපි එන්නේ. හොඳයි. ලංකාවේ ඉඳලා ඔගේ චුට්ට චුට්ට වෙනස් වෙන්න පුළුවන් ප්‍රැක්ටිකලි. හොඳයි. එකක් තමයි උපාය මාර්ගික සැලැස්ම වලට කියලා තියෙනවා. ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා ඉංග්‍රීසියෙන් කියන පොඩක් අතියක් තියෙන. ඒකෝනේ උපාය මාර්ගික සැලැස්ම කිව්වනේ පොඩි ගතියක් නැහැ නේ. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මම මේකට හදනවා ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. අපි බලමු ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද කියලා. තව තියෙනවා ආංශික සැලැස්මක් කියලා දැන්. ආංශික අපි මේකෙන් ගැන කතා කරනවා. ආංශියක් කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනම ඒවා තියෙනවා. කුෂිකාර්මයට දැන් මේ දවස් දිනනේ කුෂිකාර්මයට ඔන්න කොම්පෝස්ට් පෝර හදනවා මේ දවස්වල. ඔයගේ තියෙනවා ආංශික සැලසුම්. අපි ඒවා ගැන වෙනම විස්තරාත්මක කතා කරනවා. මම මේ නිකන් සැලසුම් වර්ග ටික කියනවා විතරයි. තව තියෙනවා ක්‍රියාකාරකම් සැලසුම් කියලා. ඇක්ටිවිටි ප්ලෑන්ස් ඇක්ටිවිටි ප්ලෑන්ස් උත් තියෙනවා. ඒ ටිකක් තවත් පල්ලෙහා මට්ටමේදී ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් උපාය මාර්ගික සැලසුම් වල කියලා જાතියක් තියෙනවා. හරි. උපාය මාර්ග සැලැස්ම ආංශික සැලසුම් සහ ක්‍රියාකාරකම්. හරි. එතකොට මේක ගත්තහම අපි මුලින්ම උපාය මාර්ග සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා දැන් මගෙන් අර ප්‍රශ්නෙට මේක මොකද්ද කෝපරේට් ප්ලෑන් එක තියෙන්නේ කොතනද කියලා මම මේකෙන් පැහැදිලි කරන්න. මේ යන ගමන් ඔයාලට අද දවසේ මේකට පැහැදිලි වෙන උත්තරේ. හොඳයි. උපාය මාර්ග සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා බලන්න යන්නේ දැන් ආව. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කියන්නේ. මේ ඔය වචනේ වා ඕන එකට දාගන්න. ඔය කින්ද ඔයකට මම මේ මොකද සතු පාට කරලා නැත්te ඒකයි. ඔය ලියන හැම ප්‍රශ්නයක්ම කිසියම් ආයතනයක හෝ සංවිධානයක කියලා නිකන් පටන් ගන්න එච්චරයි. හරි. අරමුණු හා ඉලක්ක වෙත ළඟා වෙන්නේ. ඔයාලට පේනවද මේ සැලසුම් කියන එකෙන් අරමුණු හා ඉලක්ක වෙත ළඟා වෙන තමයි මොන සැලසුමක් හදුවත් ඕකේ හදන්නේ අරමුණු ඉලක්කය වෙත ළඟා වෙන්න තමයි. අන්න උපාය මාර්ග හා දිශානති යන්නේ කොහොම යන්නේ කොහාටද මොනවද කරන්නේ අපි හිතන්නකො දැන් මම අද දවසේ අර පැයක් දඟලලා කිවි උපාය මාර්ග ටික උපාය මාර්ග ටික මොනවද විභාගේ පාස් වෙන්න කරන්න ඕන උපාය මාර්ග ටික පේපර් එක අපි හඳුනගත්තා නේද දන්න උපාය මාර්ග අපි දැන් දන්නවා මොනවද පාඩම් කරන්න ඕනේ කොහොමද පාඩම් කරන්න ඕනේ යන්න ඕනේ මොනවද අපි දැන් දිශානතියක් අඳුරගෙන තියෙන්නේ යන්න පැත්ත අඳුරගෙන තියෙන්නේ ඉලක්කයට යන්න පාරවල් ගොඩක් තිබ්බා අර ඔයාලා තිබ්බේ මුලම රූපයක් නේ පාරවල් ගොඩාක් තියෙන රූපයක් පාරවල් ගොඩක් තියෙනවා එක ගමනක් යන්න එතකොට ඔයා ඒකෙන් හරි පාර හරි දිශානතිය අඳුර ගන්න කොයි පැත්තෙන්ද කොහොමද මේ වැඩේට කරන්නේ අර ඉලක්ක වලට යන්නේ කොහොමද මොනවද මගේ උපාය මාර්ග මොනවද මං කරන්න ඕනේ උපාය මාර්ග කියන්නේ මොනවද කරන්න ඕනේ කියන එක සරලව කිව්වොත් අර්ධ කීම ඊළඟට කියන්නේ ක්‍රියාකාරකම් එකතුවක්. එහෙනම් දැන් ඔයාලා දැන් මේ වෙද්දි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. එහෙම නැත්නම් උපාය මාර්ගික සැලැස්මක් හදා ගන්න ඕනේ ඔයාගේ විභාගේ පාස් වෙන වැඩේට. ඔයාගේ අරමුණු හා ඉලක්ක තියෙනවා. ඒවට ළඟා වෙන්න මොනවද මං කරන්න ඕනේ? කොයි පැත්තෙන්ද මං යන්නේ? ඒ කියන්නේ මොන දිශාවෙන්ද මට මෙහෙම මේ විදියට මොනවද කොච්චර පාඩම් කරලා බලාපොරොත්තු මොන පැත්ත දැන් මොකද එක එක දේවල් කරලා සමහරු දැන් පන්තියෙන් නැතුවම ලියනවා. සමහරු පන්ති ඇවිල්ලා ලියනවා. සමහරු පොත් කියවලට. එහෙම එක එක දිශා තියෙනවා. ඔයා තීරණ ගන්න. ඔයාගේ දිශානතිය මොකක්ද? ඔයාට යන්න පුළුවන් දිශානතිය මොකක්ද? එක එක්කෙනාගේ දිශානතියෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ක්‍රියාකාරණ එකතුවක්. කොහොම සරලව හිතා ගන්න. සතු පාට වචන විතරක් මතක තියාගන්න. මේ මතක තියාගන්න ඒවත් මතක තියාගන්න ඕනේ නෑ. ඒවට
මේ අවධානය යොමු කරන්න වැඩියෙන්. ඔය රතු පාට වචනත් ඒ විදිහටම ලියන්න කියලා නෙවෙයි කියන්නේ. ඒවට අවධානය යොමු කරන්න. අරමුණු ඉලක්ක වෙත යන උපාය මාර්ග හා දිශානදී තමයි කියන්නේ උපාය මාර්ග සලස්මක් කියලා. ඇයි එහෙම එකක් අවශ්‍ය වෙන්නේ? කෝපරේට් ප්ලෑන් මේ මොකද දැන් සෝරි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? මෙන්න මේ හින්දා. ආයතනයේ දැන් තියෙන තත්ත්වයක් තියෙනවනේ. විභාගය ගත්තොත් දැන් ඔයා ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒ වගේ. මම මේ විභාගෙත් එක්කම සම්බන්ධ ගන්න. එතකොට ඔයාලට ටිකක් ඇඟට එනවා මේක. ආයතනයේ වර්තමාන තත්ත්වය. දැන් ඔයා ඉන්න තත්ත්වය. හිතන්නකෝ දැන් සමහරව ඉන්නවා මොකුත්ම දන්නේ නැහැ මේ විභාගය. හොඳයි. හොඳටම හොඳයි. ඒ අය තමයි හොඳටම හොඳ කට්ටිය. ඇයි? ඒ අයට තමයි ඒක දැන් ඒ අයට ආයෙ වෙන මොකවත් නැහැනේ. අමතර මොකක් ගැන දන්නේ නැහැ. මේ කෙලීම මේ දැනුම දාගන්න තියෙනවා. ඊට ලියන්න විතරයි තියෙන්නේ. දැන් මේ එහෙම කියවලා ගොඩාක් දැනුම තියාගත්තාම අර විභාගයට ඕන ටික අපිට මේ හසුරුව ගන්න බැරුව යනවා. දැනුම වැඩි වෙනවා එතකොට. ඒ කියන්නේ හිතන්නකෝ ප්ලෑනින් ගැන පශ්චාත්තුපාදියක් කරලා එහෙම ඉන්නවා. දැන් අපි ලියන්න යන්නේ මූලික තොරතුරු අහන එක්සෑම් එක කරන්නේ. ඔයා දැන් අර පශ්චාත්තුපාදී ඉගෙන ගත්ත ටික දාන්න යනවා මේ ප්ලෑනින් එක්සෑම් එකට. ඔයා බරට ලියලා ඇවිල්ලා ඕන ඉතින් ඊට පස්සේ විභාග ප්‍රතිඵල ආවට පස්සේ නඩු දාන්න යනවා. දානවන් නඩු මට පශ්චාත්තුපාදියක් තියෙනවා මං ඔහොම එක්සෑම්ද මං ලිව්වේ මොනවද මේ මෙයාලා කරලා තියෙන්නේ එහෙම දාන්න. සමහරවම Facebook එකෙන් බයිනවා මං දැකලා තියෙනවා මේ. ඒකේ අපිත් ඔය කාලේ ගෲප් වල හිටියන්නේ. ඒෙදි දැන් පේල් වෙච්ච කට්ටිය බයිනවා. මම නඩු දානවා මට පශ්චාත්තුපාදියක් තියෙනවා ඒකේ දැන් මේ මං ලිව්. එහෙම ඉන්න මේ ඔයාගේ වර්තමාන තත්ත්වය. ඒ වගේ ආයතනයේ වර්තමාන තත්ත්වය අපි අඳුරගෙන යා යුතු ඉලක්ක හඳුනා ගන්න ඕනේ. දැන් ඉන්නේ කොතනද? කොතනද යන්න ඕනේ? යන්නේ මොන මාර්ගයේද? ප්‍රගතියක් අත් කරගන්නේ කොහොමද? ඒවා ප්‍රගතිය මයින්ඩ් ක්‍රමයක් තියෙන්න ඕනේ. දැන් මනින්න නම් මේකට තියෙනවා නියම දර්ශක නේ. ප්‍රගතිය මයින්ඩ් දර්ශකය මොකද්ද? ප්‍රගතිය මයින්ඩ් දර්ශකයේ තමයි පළවෙනි 46 දෙනාට අහු වෙන එක. වෙන මොකක්ද දර්ශකයක් තියෙනවද නේ? ඊට අමතරව ඉතින් ලකුණු වලින් මයින්ඩ් පුළුවන්. ගන්නට ඉතින් අපේ ඉලක්කය යා යුතු ඉලක්කයක් තියෙනවනේ. ඉලක්කය ඉතින් වැඩි ලකුණු ගැනීම නෙවෙයිනේ. ලකුණු 50ක් ලබා ගැනීම 40ක් ලබා ගැනීම නෙවෙයි ඔයාගේ අරමුණ. ඔයාගේ අරමුණ පළවෙනි 46 දෙනාට කියන්නේ ක්‍රම සම්පාදන සේවයට ඇතුල් වීම තමයි ඔයාගේ ඉලක්කය. ඔයා දැන් මාර්ගයක් තෝරගෙන තියෙනවා. යන්නේ සරුත් එක එකතු වෙලා ඔන්න යන මාර්ගයක් එකතු කරගෙන තියෙනවා. ප්‍රගතිය අත් කරගන්න ක්‍රමය දැන් අපි කියලා දෙනවා. මෙන්න මෙහෙම කරන්න මේවා කියවන්න කරන්න. ඊට පස්සේ ප්‍රගතියම අයින්නේ අන්තිමට මෙන්න පළවෙනි 46 දෙනාට අපි දානවා ඉන්ටර්නෙට් එකේ දානවා. ක්‍රම සම්පාදන සේවා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය කියලා දානවා 46. ඒකේ නම තිබ්බනම් ඔයාට අර කිව්ව මූලික සුසු ගන්න ටික තියෙනවා නේ. කියන්නේ උපාධිය තියෙනවා නම් ඒ ටික හරිනම් ඔයා ක්‍රම සම්පාදන සේවයට එන්න ලෑස්ති. අපිට කෝල් එකක් දීලා කියන්න ඔන්න අපි ප්ලෑනින් සර්විස් එකට එන්න ලෑස්ති කියලා. හොඳයි. අන්න ඒව ටික අවබෝධ කරගන්න තමයි අතර ඕන වෙන්නේ උපාය මාර්ග සලස්ම. එහෙනම් මතක නේද? දැන් ඉන්නේ කොහෙද? යන්නේ කොහාටද? මොන මාර්ගෙන්ද යන්නේ? ඒකට ගිහිල්ලා අත් කරගන්න තියෙන ප්‍රගතිය මොකද්ද? ඒක මනින්නේ මොකෙන්ද? ඔක තමයි උපාය මාර්ග සලස්මක් කියලා කියන්නේ. උපාය මාර්ග සලස්මක් ඕන වෙන්නේ ඔන්න ඔය ටික බලා ගන්න. දැන් අපි යනවා ඕකේ තියෙන කොටස් ටික. ඔය කොටස් ටික මම පැහැදිලි කරනවා ඉතින් ඒකට බය වෙන්න එපා. ඔය කොටස් ටික පැහැදිලි කරද්දී අර තියෙන වචන වල තේරුම වාට ගන්න පුළුවන්. ඕකේ තියෙන උපාය මාර්ග සලස්මක දැක්මක් කියලා එකක් තියෙනවා. ඔය වචනේ අහලා තියෙනවා. ඔෆිස් වල හැම ඔෆිස් එකකම තියෙන දැක්මක්. ලස්සනට ඔෆිස් එක ඉස්සරහ ගහලා තියෙනවා. අපි මේ දැක්මට වැඩ කරනව නැද්ද කියන වෙනම කතාවක්. ගහලා තියෙනවා ලස්සනට. මෙහෙම රුකුත් ගහලා තියෙනවා. දැක්මට යටින් ලස්සනට ගහලා තියෙනවා. සමහර ඔෆිස් වල ලස්සන ලීයක් කපලා ඒක පොලිෂ් කරලා එහෙම ගහලා තියෙනවා ලස්සනයි. වෙබ්සයිට් එකකට ගිහුවාම ඔයාලට මේ ඕනෑ තරම් බලන්න ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ ගිහලා ඕනෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, ආයතනයක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, පළාත් සභාවක් ඕනම එක වෙබ්සයිට් එකට යන්න දැක්මයි මෙහෙමරයි පළවෙනි පිටුවේම තියෙනවා. about us කියන එකේ හැටි තියෙනවා. වර්තමාන ක්‍රියාකාරකම් උපාය මාර්ග සලස්මක තියෙනවා. අයි මං කියවනේ වර්තමානයේ අඳුර ගන්න එපේ. වර්තමානයේ අඳුර ගන්න නම් දැන් මොනවද කරන්න කියලා අඳුර ගන්න ඕනේ. corporate goals තියෙනවා. අපේ සංයුක්ත අභිමතාර්ථ තියෙනවා. ඒ මොනවද කියලා දැන් තව පොඩ්ඩක් කියනවා බයන්න. අරමුණු තියෙන්න ඕන අපිට. උපාය මාර්ග තියෙනවා. ප්‍රතිපත්ති තියෙනවා. වැඩසටහන් තියෙනවා. ක්‍රියාකාරකම් තියෙනවා. මේවට සල්ලි යනවා. ඔය ටික අපි ඊළඟට කතා කරලා බලමු. දැන් මේ ටික තියෙනවා උපාය මාර්ග සලස්මක් කරනවා. ඔය කැලේ ටික තියෙනවා. මොකද්ද? විෂන් එකක් මිෂන් එකක්. දැක්මකුයි මෙහෙවරකුයි තියෙනවා. වර්තමාන ක්‍රියාකාරකම් දැන් මොනවද කරන්න කියලා තියෙනවා. සංයුක්ත අභිමතාර්ථ ඉස්සරහටම කියන්න. ඉලක්ක මේ මොකද්ද? අපි කියන goals කියලා කියන්නේ අරමුණු objectives තියෙනවා. උපාය මාර්ග ස්ට්‍රැටජිස් තියෙනවා.
ප්‍රතිපත්ති policies කියන ඒවා තියෙනවා. වැඩසටහන් ඒ කියන්නේ program කියන ඒවා තියෙනවා. හරි පොඩි තාක්ෂණික දෝෂයක් ආවම මම හිතන්නේ ඩිස්කනෙක්ට් වුණා. හරි ආපහු මම කනෙක්ට් වුණා මම ආපහු කරන්නම්. හරි. හරි මේ දැන් අතන මේ ඩිස්කනෙක්ට් වුණා මේ පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් ඉඳලා. හරි අපි ආපහු යන්. දැන් මම හිතන්නේ හැමෝටම පේනවා ඇති මාව. මම මාව නෙවෙයි මේ ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි නේද? පේනවනේ. හරි පේනවා. හොඳයි. එහෙනම් අපි ආයන් අපි දැක්ම කියන එකට ගියොත් එහෙම දැක්ම කියන්නේ දිගු කාලීන සිහිනයක්. සිහිනයක්. ඒ කියන්නේ මේ දීර්ඝ කාලීන සිහිනයක්. මේ එසේ මෙසේ ළඟ එකම දැන් පේනවනේ. මේ මධ්‍යම පරිසර අධිකාරී සිහිනය. දැන් මේ ආයතන සමාට මම මේ මොකවත් මේ මොකවත් වැරදි දෙයක් කියනව නෙවෙයි. මේ ආයතනේ අපි පොඩ්ඩක් ඉගෙන ගන්නනේ. ඉගෙන ගන්න ඕනින් තමයි මේ කියන්නේ. දැන් මධ්‍යම පරිසර අධිකාරී ගත්තොත් එහෙම දැක්මේදී මොකද විශිෂ්ට සේවාවක් තුළින් පිවිතුරු හරිත පරිසරයක්. ඒක තමයි සිහිනය. දැන් ඒක උදා වෙලාද? නැහැ. ඒ සිහිනය උදා වුණොත් විශිෂ්ට සේවාව තුළින් පිවිතුරු හරිත පරිසරයක් සිහිනයට ගියාට පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය වැඩ ඉවරයි. වැඩ ඉවරයි. ඒ සිහිනය සැබෑ කරගත්තා වෙනවා. ඉතින් කවදා හරි අන්නේ සිහිනයට යන එක තමයි මධ්‍යම පරිසර අධිකාරිය එයාලගේ වැඩේ. ඒකට තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. අවසන් පරමාර්ථය. ඒක තමයි යන්න තියෙන දුර්ලභම තැන, අන්තිම තැන. අවසන් පරමාර්ථය. සංවිධානයේ ඉදිරියට යන්න මඟ පෙන්වන්නේ මෙන්න මේ දැක්මේ. සංවිධානයක් ඉදිරියට යන්න මඟ පෙන්වන්නේ මේකෙන්. එහෙනම් දීර්ඝ කාලීන සිහිනයක්. මේ සිහිනය කියන වචනේම ලියන්න. අවසන් පරමාර්ථ කියලා ඉව කමන්නේ. ඒ ගොඩක් තැන්වල තියෙන්නේ ගොඩක් පොත්වල තියෙන මේ ඩ්‍රීම් කියන එක, සිහිනය කියන එක. දීර්ඝ කාලීන සිහිනයක්. දීර්ඝ කාලීන සිහිනයක්. සංවිධානයක් ඉදිරියට යන්න මඟ පෙන්වන්නේ මේකෙන්. මෙන්න මේ දැක්ම හරහා තමයි දැන් අපි දැන් ඕන ආයතනයක් ගත්තාම ඔයාලගේ ආයතනවලත් හරිනම් ඔය දැක්ම අනුව තමයි හැම දෙයක්ම කරන්න ඕන. ගොඩක් කරලා ඉතින් ගොඩක් ආයතන ගත්තාම ඉතින් ඔය දැක්ම නිකන් බෝඩ් එකක තියෙන අකුරු ටිකක් නේ. ඉතින් එහෙනම් ප්‍රශ්න නැහැ. හරි මේ මෙහෙවර ගත්තොත් දැන් මොකද්ද මේ ආයතනය ගත්තොත් මෙහෙවර මනා සම්බන්ධීකරණය ප්‍රවර්ධනය මහජන සහභාගීත්වය නීති ක්‍රියාත්මක කිරීම නිසි තාක්ෂණික මැදිහත් වීම සහ පරිසර අධ්‍යාපනය හා දැනුවත් කිරීම මගින් පරිසරයේ ගුණාත්මක බව සුරකින සහ හසුරුවන ජාතියේ පෙර ගමන් කරු. හිමින් කියලා බලන්න පස්සේ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මොනවද ඒකේ තියෙන්නේ බලමු. ආයතනයේ ඇයි පවත්වගෙන යන්නේ? මේ තියෙන්නේ මොකටද පවත්වගෙන යන්නේ? මේ තියෙන්නේ කරන් දිය සම්බන්ධීකරණය කරන්න තියෙනවා, ප්‍රවර්ධනය මහජන සහභාගීත්වය ඇති කර ගන්න තියෙනවා, නීති ක්‍රියාත්මක කර ගන්න තියෙනවා, නිසි තාක්ෂණික මැදිහත් වීම පරිසරයේ සුරකින්න නිසි තාක්ෂණික මැදිහත් වීම කරන්න තියෙනවා. පරිසර අධ්‍යාපනය දැනුවත් කිරීම තුලින් ගුණාත්මක බව ආරක්ෂා කරනවා. ඇයි අපි මේ ඔෆිස් එක පවත්වාගෙන යන්නේ? ඇයි මේ ආයතනේ මේ සංවිධානයේ ඇයි පවත්වාගෙන යන්නේ කියලා තමයි මේකේ මෙහෙවර කියන එකකින් තියෙන්නේ. මිෂන් එකේදී තියෙන්නේ.
ක්ලියර් නෑ කියලා තියෙනවා මම හිතන්නේ පැහැදිලි ඇති ගොඩක් අයට චුට්ටක් බලන්න ඔයාලගේ ස්ක්‍රීන් ඔයාලගේ මේ Zoom වලත් ස්ක්‍රීන් රෙසලූෂන් එහෙම පොඩ්ඩක් හදලා ක්ලියර් කියලා දාලා තියෙන කට්ටිය. හරි. මේ මම හිතන්නේ පැහැදිලිව පේනවා ඇති. මම මේ පැත්තෙන් උපරිම පැහැදිලි කරලා දෙනවා. HDමයි ඔයාලා දෙන්නේ. සමහරට ඔයාලගේ බෑන්ඩ්විඩ්ත් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම චුට්ටක් සමහරට වෙනස් වෙන්න පුළුවන්. මම මේ පැත්තෙන් HD කැමරා කියන්නේ high definition presentation එකක් එවන්නේ. ඒ හින්දා ඒක මොකද ඔයාලට වැඩියෙන් හොඳට පැහැදිලි වෙන්න සමහරට ඔයාලට ගෙදර තියෙන එකේ මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සමහරට ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වුණොත් එහෙම ස්ලෝ වුණොත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණොත් ඔයාලට වීඩියෝ එක බලද්දි මේක ඔයිට වඩා පැහැදිලි වෙයි. හොඳයි. හරි. එහෙනම් ආයතනය පවත්වා ගන්න ඇයි කියලා කියන්න ඕන මෙහෙවරින්. ඒ වගේම සංවිධානයක ඉතාමත් දිගු කාලීන අරමුණක්. දැක්ම වගේම තමයි දීර්ඝ කාලීන. දැන් මේ ටික ඔක්කොම කරන ජාතියේ පෙර ගමන් කරු. මේ ටික ඔක්කොම කරනවා නම් ඉතාමත් දිගු කාලීන අරමුණ. මෙන්න මේක තමයි අපි කවදා හරි දවසක අපේ අර දැක්ම වගේම මෙහෙවරුත් ඉතාමත්ම දිගු කාලීන අරමුණක්. අරමුණක් විදිහට ගත්තොත් එහෙම ඉතාමත්ම දිගු කාලීන අරමුණක් තමයි මේක. ඊට අමතරව අර දැක්මේ දින හීනේ ඩ්‍රීම් එක ළඟා කරගන්න අපේ සංවිධානයේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මෙන්න මේ විශිෂ්ට සේවාවක් තුලින් පිවිතුරු හරිත පරිසරයක් කියන සිහිනය උදා කරගන්නේ මෙන්න මේ ටිකෙන්. මනා සම්බන්ධීකරණය, ප්‍රවර්ධනය, මහජන සහභාගීත්වය. ඕ මේ තියෙන ටික හරියට වුණොත් අපිට මෙන්න මේ කියන හීනය හැබෑ කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් මේවා හීනම තමයි. හොඳයි. වර්තමාන ක්‍රියාකාරකම් දැන් මොනවද කරන්නේ? දැන් ඔයාගේ ඔන්න ඔයාගේ හීනෙට යන්න. ඔයාගේ ශ්‍රම සම්පාදන සේවයට යන හීනයක් නෙදින්නේ. ඒක හීනයක් කරගන්න එපා. ඒ අපි නිකන් මම මෙතනට කිව්වේ. ඒ හීනෙට යන්න දැන් මේ විද්‍යාව මොනවද කර ඉන්නේ? ඒ කියන්නේ වර්තමානයේ ආයතනයෙන් සපයන්නේ මොනවද? දැන් මේ ටිකේ මොනවද කරන්නේ? ඒ අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ. ඉස්සරහට මොනවද කරන්න ඕනි කියලා. වර්තමාන ඒක නම් දන්නවා වර්තමාන ක්‍රියාකාරක නම දැක්කම පේනවනේ. සංයුක්ත අභිමතාතනය ආම්මෝදු සංයුක්ත බර වචනනේ කෝපරේට් ගෝල්ස් කියලා කියන ටිකක් බරට. බර නෑ මේ බලන්නකෝ. අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත සමස්ත ඉලක්කය කෝපරේට් ගෝල් එක කියන එකයි. අපිට අන්තිමට අර වගේ ලොකුවට නෑ. අනාගතයේදී ළඟා කරගන්නත් අපේක්ෂිත දැන් මේක ඉලක්කයක්. ගෝල් එකක්. එතකොට මේවා සිහින නෙවෙයි. මේකට දාන්න හොඳ නෑ අර මොකද්ද දැන් ඔය සමහර මේ ඔෆිස් වල තියෙනවා දිවයිනේ හොඳම කාර්යාලය බවට පාත් එහෙමත් හොඳයි. සමහර ඉලක්ක සමහරුන්ගේ දැක්ම තියෙන්නේ එහෙමයි. සමහරුන්ගේ මෙහෙවරයි තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ අභිමතාර්ථ කියන ඒවා ගෝල්ස් මේවා අනාගතයේදී තමයි ළඟා කරගන්න පුළුවන් දෙයක්. දැන් ඔයාගේ ගෝල් එක තමයි කෝපරේට් ගෝල් එක. ඔයාලට යන්න තියෙන සමස්ත ඉලක්කය තමයි කොහොම හරි ක්‍රම සම්පාදන සේවය අතුලට එන එක. ඒක තමයි ඔයාගේ ගෝල් එක. සමස්ත ඉලක්කය. මොනවා කරත් මේ ප්ලෑනින් පේපර් එකට ලකුණු 80ක් ගන්න එක අනිකට 70ක් ගන්න එක අරකට 80ක් ගන්න එක ඔහොමම ඒවා එක එක ඉලක්ක. හැබැයි ඔයාගේ කෝපරේට් එකේ ඒ ඔක්කොම එකතු කරලා ගත්තාම අන්තිමටම කරන්න තියෙන ලොකුම වැඩේ තමයි සමස්ත ඉලක්කයේ කෝපරේට් ගෝල් එක තමයි සංයුක්ත අභිමතාර්ථ කියලා කියන්නේ. ඔක්කොම එකතු කරලා ගත්තාම අන්තිමට ඔයාලට මොනවද ගන්න තියෙන්නේ? මොනවද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි සමස්ත ඉලක්කය කියලා කියන්නේ. මොනවද ඔයාලට අන්තිමට ගන්න තියෙන්නේ? මේකට 40ට වඩා ගන්නවා, මේකට 50ට වඩා ගන්නවා, මේකට ලකුණු 100ක් ගන්නවා. ඒ ඔක්කොම ඉලක්ක. ඒ ඔක්කොම ගෝල්ස් තමයි. ඔයා දැන්ම ප්ලෑන් කරලා ඉන්න සමහර. දැන්ම ප්ලෑන් කරලා තියෙනවා. දැන් මේ සමහර අද විශිෂ්ට සේවාවෙන් හෙට ජනතා පැස්සුමට. හොඳයි. ඒ වගේ තියෙනවා ඔයාලගේ ආයතන වල තියෙනවා එක එක ඔයාලගේ මොකක්ද අභිමතාර්ථයක් තියෙනවා. අර දැක්ම මෙහෙවරත් ඔහොම තියෙනවා. හරි. ඉතින් ඒ අර මේ දාපු එකට දැන් සමහර ආයතන වල තියෙන හැබැයි ඌව මොකවත් හිතන්නේ නැතු එහෙම හදපුවක් තියෙනවා. ඒ හින්දා ඔයාලා බලන්න ඔයාලගේ ආයතනයක ওই කියන ඒකට ගැලපෙනවද කියන්නේ. නේ? සමහර ආයතන වල හදිස්සිය හදනවා විෂන් මොකටද හදන්නේ? පළදායිතා ලේකම් කාර්යාලයෙන් තරගේ තියෙන දවසට කලින් දවසේ රෑ නිදි මරාගෙන විෂන් එක්කුයි මිෂන් එක්කුයි හදලා ගහනවා බෝඩ් එකේ. ඒකල කටපාඩම් කරන ඔක්කොම ආයතන ප්‍රධානියා කියනවා පාඩම් කරපිය ඔක්කොම ටික මේක හෙට අහලා එක එකක් බැරි වුණොත් එහම මං බලා ගන්නවා කියලා ඔන්න පාඩම් කරනවා. ඉතින් ඒකට හදන නැහැ තියෙනවා. ඒතුල අර රෑ නිකන් ඉතිමත් හදද්දි පොඩ එහෙම වෙච්ච ඒවා ඇති සමහරුන්ගේ. මං කියන්නේ මෙතනින් නැහැ නෙවෙයි. වෙන ඔෆිස් වල බලන්න ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න පොඩ එහෙම වෙච්ච ඒවා තියෙනවා. අර කිව්වේවට ගැලපෙනවද කියලා බලන්න ඈ. හරි. සමස්ත ඉලක්කය තමයි සංයුක්ත අභිමතාර්ථ කියලා කියන්නේ. මේවා ගැන වෙනම
අපේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක අපි ඉස්සරහට යනවා. කියන්නේ මේක යටතේම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලදීත් අපි ඊට වඩා ටිකක් ගැඹුරින් කතා කරනවා. මේ මං කියන්නේ අර අපේ ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකේ තියෙන කැලේ ටිකනේ. අර පොඩි අවබෝධයක් තිබ්බ නැත්නම් ඔයා නිකම්ම කටපාඩම් කරගත්ත වෙනවනේ. ඒ හින්දා මම මේක පොඩ්ඩක් මෙතන කියන්නේ. ඌවා ගැන අපි තව ටිකක් නිශ්චිතවම ව්‍යාපෘති කළමනාකරණය කියන කොටසේදී ඉගෙන ගන්නවා. ඇත්තටම ක්‍රම සම්පාදනය කියන එකේ ව්‍යාපෘති කළමනාකරණය කියලා කොටසක් තියෙනවා. සහ මේ තියෙන මූලික දැනුම ලබා ගැනීම කියන කොටස තියෙනවා. ව්‍යාපෘති කළමනාකරණය එකේ තමයි අර ගණන් හදන්න මේ දේවල් ටික තියෙන්නේ. හරි. මේක දිගු කාලිනයි. හරිනේ. ඊළඟට අරමුණු ඔබ්ජෙක්ටිව්ස් කියනවා. අර අභිමතාර තිබ්බනේ එහා පැත්තේ. ඒව නියෝජනය කරන්නව සුවිශේෂී ක්‍රියාකාරකම්. ඒවා සබ් ගෝල්ස්. අර මං කිව්වේ අවබෝධයේ පේපර් එකට කොහොම හරි මං ලකුණු 80ක් ගන්නවා. ක්‍රම සිද්ධාන්ත විෂයානුබද්ධ අධ්‍යයනය නම් ලකුණු 100න් මං 90 දානවා ෂුවර් එකට. මොකද එක ප්‍රශ්නයක් එනවා ලකුණු 50ක් හරි 45ක් හරි එනවා. මං හොඳට බලලා ඉස්සල්ලාම කරන්නේ මේ ප්‍රශ්නේ කරලා ඉවරලා හරියටම දානවා ලකුණු 45ක් එතනින්. ඊට පස්සේ මෙන්න අර කියාර අපේ මේ තියෙන ක්‍රම සම්පාදනය කොටස හොඳටම බලන් ගිහලා ලකුණු 80 වයින් දානවා අනිවාර්යයෙන්ම. එතකොට ක්‍රම සම්පාදනයකට මං ලකුණු 70ක්වත් අඩු ගන්න බලනවා. අවබෝධයක සමහර දැන් අපේ දැන් ජනිත් සර් මේක හොඳටම කරනවා. කරාට පස්සේ අර ඒ කියන්නේ දැන් තියා අපි වගේ අය නේ අපි වගේ අය කියන්නේ සයන්ස් මැත්ස් කරපටියක් ඔය අවබෝධය පොඩ ප්‍රශ්න තියෙනවනේ ඒවා ජනිත් සර් හදලා ගනි. හරි. එතකොට මේ ඉතින් ඒක අපිට එහෙම ටිකක් අඩු වෙන්නේ. දැන් මට එහෙම ටිකක් අඩු මොකද මට ඉතින් මේව පන්ති අපි ආවේ නැහනේ. මේ ඉඳ මේ අපිට අවබෝධය පේපර් එකට තමයි ටිකක් අඩු. මම තමයි හරියටම අපේ බැච් එකේ මැද ඉන්නේ කෙනා. අපේ 31 දෙනියගේ මං 16 වෙනියා. මට කලින් ඉන්නවා 15 දෙනෙක්, මට පස්සේ ඉන්නවා 15 දෙනෙක්. හරි මම මැද මධ්‍යම ප්‍රතිපදාව. හොඳයි. එතකොට ගණන් එනවද කියලා බලන්න. දැන් ගණන් කියන්නේ මේ මර අමාරු ගණන් නෙවෙයි. ඕකේ තියෙනවා මේ සුද්ධ වර්තමාන වටිනාකම කියන පොඩි චූටි සමීකරණයක් තියෙනවා. ඉතින් ඔය ABC එක තුනක් තියෙනවා කියලා. A කියන්නේ මොකද්ද දීලා තියෙනවා, B කියන්නේ මොකද්ද දීලා තියෙනවා, C කියන්නේ මොකද්ද දීලා තියෙනවා. ඔයාලට තියෙන ABC අපි දන්නකො A දෙකෙන් බෙදලා පහෙන් වැඩි කරලා තුනක් එකතු කරන් තිබ්බොත් මම කියන්නේ නිකන් උදාහරණයක් නැත්තම් අනිත් අය කල්පනා කරන හින්දා මම ඔය සමීකරණ කියන්නේ නැද්ද? මේ එතකොට අන්නේ සමීකරණට ආදේශ කරන්න ඕන ටික දීලා තියෙනවා. ඔයාලට තියෙන ඒක ආදේශ කරලා උත්තරේ ගන්න. එච්චරයි. ඒවා මේ චූටි කාලේ 8 වසර වගේ කරපොනේ. මේ ප්‍රසන්ටේෂන් එක මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක ජනිත් සර්ට යවන්නම්. ජනිත් සර් දායි. හරි. ඔව් මේක මේ ආතේ මේ කාලය සම්බන්ධයෙන් ඒ කියන්නේ කෝපරේට් ගෝල්ස් කියන ඔයාලා අහලා තියෙන 5 අවුරුදු සැලසුම් 10 අවුරුදු සැලසුම් කියලා. ඒක හරි. අපි අර මම කිව්ව ප්‍රොජෙක්ට් ප්ලෑනින් වලදී ඒව ගැන ටිකක් ගැඹුරින් කතා කරනවා. ඉතින් මෙතනදී අපි එහෙම හිතන්න යන්න ඕනේ නැහැ. නිකන් සරලව හිතා ගන්නකො. අරක දීර්ඝ කාලීනයි. ඒකේ තියෙන ප්‍රශ්නයක් තියනවාද? ඔව් මේ මැදදී ජොයින් ටුනා ගත්තා. ඔව් මේ රෙකෝඩින් එක දෙනවා. ජනිත් සර් එක දාලා තියෙනවා රෙකෝඩින් එක දෙයි. ඔයාලට දායි රෙකෝඩින් එකයි මම මේකත් යවන්නම්. අතෝ ජනිත් සර් ඒ ටික දායි. හොඳයි. අරමුණු කියන්නේ උප අභිමතාර්ථ. අර කලින් තිබ්බ අභිමතාර්ථ වල උපයන. ඒ කියන්නේ සබ් ගෝල්ස්. මේ ටික කරාට පස්සේ තමයි අරක ඔයාලට ඉටු කරගන්න පුළුවන්. ඒක ස්මාර්ට් වෙන්න ඕන. ස්මාර්ට් වෙන්න ඕන. මොකක්ද ස්මාර්ට් කියන්නේ? ස්මාර්ට් කියන්නේ ඔයාලා අතේ ස්මාර්ට් ෆෝන් කියලා ඒව නෙවෙයි. ඒවත් ස්මාර්ට් තමයි. මේ තියෙන්නේ ස්මාර්ට් කියන මේ අකුරු පහෙන් කියවෙන දෙයක් තියෙනවා. S කියන්නේ නිශ්චිත වෙන්න ඕනේ. ස්පෙસિෆික් වෙන්න ඕනේ. නිශ්චිතයි. ඔයාගේ මේ තිබ්බ අපි මේ කතා කරන අරමුණු කියන ඒවා ඔබ්ජෙක්ටිව්ස් කියන ඒවා ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ අරමුණු කියන ඒවා. ඕකේ. ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ඔබ්ජෙක්ටිව්ස් කියන ඒවා ස්මාර්ට් වෙන්න ඕන. මේ ඔබ්ජෙක්ටිව්ස් කියන ඒවා මේ අරමුණු කියන ඒවා ස්මාර්ට් වෙන්න ඕනේ. මොනවද? ස්පෙસિෆික් නිශ්චිත වෙන්න ඕනේ. මේක හරියටම ගන්න ආයෙ වණලා බෑ. අපේ උත්තරයක් ලියද්දි ස්මාර්ට් විදිහට ලියන්න ඕනේ. මම කියන්නේ කෙටි ප්‍රශ්න කෙටි උත්තර ලියන්නේ.
අපි දැන් බුද්ධාගම පේපර් එකක් ගත්තොත් සාමාන්‍ය පෙළ ඉස්කෝලේ යන කාලේ මතක ඇති සිද්ධාර්ථ කුමාරයාගේ ගුණ ලියන්න කිව්වම ඔය මොනවා ටිකක් ලිව්වම මොකද කරුණා ගුණය මොකද එතුමාන් මොකද අසරණයන්ට පිට වුණා ඔය ටික වටින් ගහලා දාපුවම කොහොමද ලකුණු ටිකක් ගන්න පුළුවන් මේකේ හරියන්නේ නැහැ අපි කියන ව්‍යුහගත උත්තර තමයි බලාපොරොත්තු වෙන්නේ නිශ්චිත වෙන්න ඕනේ ස්මාර්ට් කියන්නේ ඒකයි ඔයාගේ අරමුණ නිශ්චිතම් කියන්නේ මෙන්න මේකයි කියන්නේ පාරවල් 10ක් හදනවා එහෙම නැත්නම් මොකද්ද ජීවන මට්ටම 100ට මෙච්චරකින් වැඩි කරනවා නිශ්චිත වෙන්න ඕන හරියටම කියන්න ඕන ඒක හරියටම උදා කරගන්න වෙනම කතාවක් අරමුණ නිශ්චිත වෙන්න ඕන ලබන වසරේ නළලින් 100ක් හදනවා මේ කොටාසේ ලබන වසරේ පාලම් මෙච්චරක් හදනවා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදනවා අන්න ඒ වගේ නිශ්චිත වෙන්න ඕනේ ස්පෙસિෆික් වෙන්න ඕනේ එස් කියන්නේ ඒකයි මෙචරබල් වෙන්න ඕනේ මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ මයින්ඩ් වෙරියව කරන්න බෑ ඒ කියන්නේ දැන් මේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් එහෙම තියෙන යාපුදක් තියෙනවා නේ මේ දවස්වල අහලා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් උත් ඒ ලක්ෂ මයිල්ලා පෙන්වන්න පුළුවන් වෙනවා තමයි මයින්ඩ් පුළුවන් එක එක ප්‍රොජෙක්ට් වල දුරවට එකතු කරලා ගත්තාම ලක්ෂ එනවා මෙෂරබල් වෙන්න ඕන ඊට පස්සේ අචීවබල් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන නැත්නම් මම ගන්නවා අරමුණක් මේ මෙම වසරේ ලංකාවේ සියලුම පාරවල් සම්පූර්ණයෙන්ම සාදා නිම කිරීම ඒක අචීව් කරන්න අමාරුයිනේ කියන්න නම් පුළුවන් අචීව් ළඟා වෙන්න අමාරුයිනේ ඈ නැත්නම් මට කියන්න පුළුවන් අපි ඉන්දියාවේ ඉඳන් මෙන්න මේවා මෙච්චරක් ගේනවා එහෙම කියනවා ඒවා අචීව් කරන්න අමාරුයි අපි කියනවා අපිට දැන් අපිට ඕන අරමුණක් හදාගන්න පුළුවන් මේ දෙසැම්බර් 31ට ලංකාවේ 100% කොරෝනා තුරන් කිරීම achievable වෙනවා නම් හොඳයි. හරි. හිතන්න පුළුවන් වේද? රියලිස්ටික් යථාර්ථවාදී වෙන්න ඕන. යථාර්ථවාදී කරන්න බැරි අර achievable එක වගේම ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මහ පොළොවේ කරන්න පුළුවන් වෙන. ඉතින් අපිට සමහර තියෙන දැන් ඔයාලත් දැන් ඕවා විභාග ලියන කාලේ හිතෙනවා. මොනවද හිතෙන්නේ? කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොර සංවර්ධන ව්‍යාපෘති. ඒවනේ කියන්න පුළුවන්. හරි ලස්සනයිනේ. මම මාරයි එහෙම දීපලා ඔයාලට ඉස්සරහට වැඩ කරන්න ආපුවම හරි ලේසියි. හැබැයි මහ පොළොවේ ඒව බෑ. යථාර්ථවාදී නෑ, රියලිස්ටික් නෑ. ඒක ලියන්න විභාගෙ නෑ. ලකුණු හම්බෙන්නේ නැහැ බිමුත්. හරි යථාර්ථවාදී නෑ. ඒවා ඇත්තටම ලෝකේ කරන්න බෑ. අපි කිව්වොත් ඒවා හන්දට පාලමක් ඉදිකිරීම. දැන් ওই සමහර අපිට මම මොකවත් මේ නරකට කියනනේ පහුගිය කාලේ ගම් මට්ටමින් යෝජනා ගන්න තිබ්බා. මම ඒකේ නම නොකිය ඉන්න. අපේ ගම් මට්ටමේ කමිටු පිහිටවලා ගමේ ඉන්න ප්‍රජාවට යෝජනා ඉදිරිපත් කරන්න තිබ්බා. එහාට කැමති යෝජනාවක් ඉදිරිපත් කරන්න තිබ්බා. සමහර යෝජනා තිබ්බා අපිට හම්බුණා අර කන්දයි මේ කන්දයි යා කරලා ඩෑම් එකක් ගහලා ඩෑම් එකෙන් වතුර පුරවලා ජලාශයක් සකස් කිරීම. මේ ඈත තියෙන කඳු දෙකක් දාලා අර කන්දයි මේ කන්දයි යා කරලා බැම්මක් බැඳලා ඉවරලා ඒ බැම්මට වතුර පුරවලා මෙතන හදන්න ඕනලු ජලාශයක්. ඒවා යථාර්ථවාදී නෑ. එහෙම හදනවා කියන්නේ මේ අක්කර ලක්ෂ ගාණක් මේ යට වෙලා එහෙම පොළොවේ හදලා කඳු දෙකක් යා කරලා හැතැම්ම ගාණක් ඇලින් තියෙන කඳු දෙකක් යා කරලා මේ මොකක් ජලාශ හදනවා. ඒ වගේ තියෙනවා යථාර්ථවාදී වෙන්න. මොකද මේවා දන්නේ නැහැනේ. නේ අපේ ගම් වල ඉන්න කට්ටිය ඉතින් අපිට ඒ ඉඳා මේ ඒ අයට මොනවද කියන්න බෑ. ඒ අයට මොනවද කියන්නේ මොකද අපි ගම් වල ඉන්න අය ප්ලෑනින් සර්විස් එකේ ඉන්නයි නෙවෙයිනේ. ඉතින් වැඩේ තියෙන ඉතින් අපෙන් අහන්නෙත් නැහැ. ඒකද වැඩේ තියෙන්නේ. ඔයාලගෙන් අහන්නෙත් නැහැ බයින් එපා. අපි ඉතින් යෝජනාව ඔය යෝජනාවේ මේ අකුරු වචන එහෙම වෙලා තියෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. ළඟාවේක රියලිස්ටික් කියන්නේ යථාර්ථවාදී කියන එක. මේ අකුරු එහෙම වෙලා තියෙන්න පුළුවන්. හොඳයි. ඒක ඔයාලා හරියට බලලා මේ එහා පැත්තේ තියෙන හරියට. මේ එහා පැත්තේ තියෙන එකේ මේකේද ප්‍රශ්න තියෙන්නේ. ඔයා මේ පැත්තේ වෙන මම දාපු රූපේ measurable attainable ඒක achievable එහෙම නැත්නම් realistic කියන එක relevant කියලා time base එකක් තියෙනවා. මේ ඒ කියන්නේ මේක මේ මම නිකන් ඉන්ටර්නෙට් එකේ අරන් ඔයාලට රූපයකින් පෙන්වන්න ඕන දාලා තියෙන්නේ. ඒකේ මේ තියෙන වචන වෙනස් වෙද්දී මේ වචන ටික ඔයාලා නිකන් මතක තියාගන්න. මේකත් වැරදි නෑ. මේක මේ ටික අපි සාමාන්‍යයෙන් කතා කරන ඉංග්‍රීසියේ තියෙන ඒවානේ. යථාර්ථවාදී realistic. time base වෙන්න ඕනේ. කාලානුබද්ධ වෙන්න ඕනේ. නිශ්චිත කාලයකින් අපිට මේ පික්චර් එකේ තියෙන ඒවා පොඩ්ඩක් වෙනස්. හරි. ඒක මේ නිකන් ඉන්ටර්නෙට් එකෙන් ගත්තා. මේ මං දාලා තියෙන ටික බලන්න. time base කියන්නේ කාලානුබද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ කාලයට එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි දන්නවනේ අපි සාමාන්‍යයෙන් ඔයාලා ඒ කියන්නේ දැන්ටම රාජ්‍ය සේවයේ ඉන්න හින්දා දන්නවා අපි
මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරනවා නම් අවුරුදු 50කට විතර ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන්න බෑ. අපි දන්නවා අපේ මුදල් වර්ෂය දෙසැම්බර් 31 වෙනිදා ඉවර වෙනවා. එතකොට දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ඉවර කරගන්න පුළුවන් වෙන්න ඕන. දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ඉවර කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතු දැන් සමහරුන්ගේ ප්‍රොජෙක්ට් තියෙනවා. මම ඒකත් මේ කොහෙද කියලා කියන්නේ නැතුව කියන්නම්කෝ. එක සැරේක ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ඒ ප්‍රොජෙක්ට් එකට කෝටි 6ක් යනවා. ඇලක් හදන්න මොකද වැවක් හදන්න තියෙන්නේ කෝටි 6ක් යනවා. එතකොට මේ අදාළ ව්‍යාපෘති වර්ගයේ උපරිම දෙන්නේ ලක්ෂ 20යි. එතකොට මේ යෝජනාව කරන අදාළ ග්‍රාමීය කමිටු නියෝජිතයා කියනවා මේ අවුරුද්දේ මං ලක්ෂ 20ක් ගන්නවා. ඊළඟ අවුරුද්දේ ආයි මං තව 20ක් හොයා ගන්නවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම මොකද වැව් බැම්මේ මීටර් 5ක් කරලා තියෙනවා. ඒක වැව් බැම්මේ වැඩක් නැහැ. මීටර් 5ක් තියෙනවා. ඊළඟ අවුරුද්ද තාම මීටර් 5ක් කියනවා. එහෙම බෑ. ඒ කියන්නේ කාලානුබද්ධව මේ අවුරුද්දේ ඒක නිශ්චිත කියලා තියෙනවනේ. මුදල් වර්ෂ දෙසැම්බර් 31 වෙනිදා අවසන් වෙනවා නම් 31 වෙනිදා ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ආයි ඒ කියන්නේ කාලානුබද්ධ වෙන්න අපි ස්මාර්ට් කියන්නේ ඒකයි. නැත්තම් ඉතින් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. හොඳයි. ඉතින් මේ අද දවසේ මම අපි ඔය ටික කතා කරා. ඉතින් මම අර ඉස්සලා කිව්වා වගේම අපිට මේ 8 වෙද්දි තවත් මේ අපේ වෙනත් පාඨමාලාවක් ආරම්භ වීමට නියමිතයි. ඒ හින්දා අද දිනට මේ පාඨමාලාවේ කටයුතු මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ එක 30 වෙනිදා තමයි නැවත අපි හම්බ වෙන්නේ රෑ 8ට. අපි එතනදී මේ වගේ හරියටම ප්‍රශ්න නැහැ. පොඩි වෙලාවක් මේක අපිට කරගන්න පුළුවන්. ඉස්සරහට මේක ජනිත් සර් ඒ කාලේ අපිට ඉස්සරහා වෙද්දී අවස්ථාවයක් අනුව අපිට වෙලා තියෙනවා. හරි. එහෙනම් මම අදට මේ කටයුත්ත අවසන් කරනවා. අපි ලබන සඳ හම්බ වෙමු. ඔයාලගේ වීඩියෝ ඇතුළු ඉතුරු ටික ජනිත් සර් එවයි.